සීමාවෙන් එහා දේශපාලනය. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සීමාවෙන් එහා දේශපාලනය සලකුණ දේශපාලන සංවාදයයි දැන් ආරම්භෙන්නේ. රට දේශපාලනයේ විවිධ මාතෘකා තිබෙනවා දවසේ අපිට සාකච්ඡා කරන්න. ඒ අතරේ පාස්කු කොමිසම විශේෂයෙන්ම පරිසරය පිළිබඳව මාතෘකා වගේ බෙහෙවින්ම දේශපාලන තලයේ මේ මොහොත වන විට උණුසුම් වී තිබෙනවා. ඒ අතර ඔබ දන්නවද කවුද අපේ ආරාධිතයා සලකුණ සඳහා සහභාගී වන්නේ කියා? ඔහු හඳුනා ගන්නට පෙර ආතුව සුපුරුදු ලෙස හඳුන්වා දෙන්නම් අදත් මගේ මිතුරන් දෙදෙනා. මුලින්ම දේශපාලන ක්‍රියාකාරක ඒ වගේම මාධ්‍යවේදී චාපා බණ්ඩාර. අයබන් චාපා. අයබන් චාපා. සුබ සන්ධ්‍යාවක්. ඒ වගේම හඳුනගමු කලින්දු විදානගේ. අයබන් කලින්දු. අයබන් සුබ සන්ධ්‍යාවක්. ඔබ දන්නවා දවසේ කවුද සලකුණේ ආරාධිතයා කියා? ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතායි අද සලකුණේ ආරාධිතයා. අයබන් සුබ සන්ධ්‍යාවක්. අයබන්. හොඳයි, මම අසුබවාදී තැනකින් ආරම්භ කරනවත් නෙමෙයි. අපි මාතෘකා වශයෙන් යන්නට කලින් ජවිපේ වර්තමාන භූමිකාව පිළිබඳ කෙටි ප්‍රවේශයක් මට අවශ්‍යයි. ඒ කියන්නේ ජවිපේට එල්ල කරන චෝදනාවක් නෙමෙයි. 103 දේශපාලන පංගුව වශයෙන් ජවිපේට එල්ල වෙන චෝදනාව තුල පැහැදිලිව පාර්ලිමේන්තු දේශපාලනය තුල හෝ ඉන් බාහිර සක්‍රීය දේශපාලනය ඇතුලේ ජවිපේ නිහඬද? ජවිපේ දේශපාලනය සක්‍රීය දේශපාලනයක නෙවෙයිද මේ මොහොතේ පවතින්නේ? මම හිතුව ඔබ කල්පනා කරත් අපේ රටේ අද නිර්මාණය වෙන ප්‍රවෘත්ති සමාජ අර්බුද ඒ පාර්ලිමේන්තුවේද පාර්ලිමේන්තුවෙන් පිටතද ඒවා ප්‍රකාශන වීමේදී මා හිතනවා අපි ප්‍රබල භූමිකාවක් සමාජයේ ඉටු කරමින් තිබෙන බව. ඒ නිසා නිහඬතාවයක් නැහැ. ඉතින් බොහෝ අය නිහඬ කරන්න දරන උත්සාහයක් තිබුණු බවත් අපි දන්නවා. නමුත් මා හිතනවා මේ වෙලාවේ ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාදාමයන්ට විරුද්ධව ප්‍රබලම භූමිකාවකට අපි පණ පොවනවා කියලා. මම දන්නේ හැබැයි එකක් ගත්තොත් කොවිඩ් වසංගත තත්ත්වයේ හේතු කොටගෙන සමහර ඒ වගේ අපිට යම් සීමාකම් වලට එන්න සිද්ධ යම් නිහඬතාවයක්. යම් සීමාකම්. ඒ කියන්නේ ඒ සීමාවද අපිට පෙනෙන්නේ ජවිපේ භූමිකාව ඇතුලේ? ඒකද අපිට මේ පෙනෙන්නේ කිසියම් කෝ ජවිපේ කියන කාරණාව පිළිබඳව? අපි කරුණු කීපයකින් මා හිතනවා අපි මෑත කාලේ සම්මන්ත්‍රණ වටයක් පටන් ගත්තා for sale. කියන්නේ විකිණීමට තියෙනවා මේ ලංකාව. ඒ මා හිතන දිස්ත්‍රික් ගණනාවක අපි ගෙනිච්චා. ඊට ඒ සමගාමීව අපි ආරම්භ කරා කවුද දිනු කියන සම්මන්ත්‍රණ මතයේ. ඊට පස්සේ අපේ පරිසර පැත්තෙන් අපි ආරම්භ කරා ඩෝසරේට එරෙහිව. ඒ නිසා මා හිතනවා මේ වෙනකොට 150 200ක් විතර මේ සම්මන්ත්‍රණ රට පුරා පවත්වලා තිබුණා. සෑම මැතිවරණ කොට්ටාසයකම සමානයි. සෑම මැතිවරණ කොට්ටාසයකම අපි ඒක පවත්වලා තිබෙනවා. ඒ නිසා අපි මතවාදී තලයේ ඒ ක්‍රියාදාම ඉන්න ගමන් අපි අරගලවලදී අද අපේ රටේ පරිසර ප්‍රශ්නයක් පැන නගින්නේ කොතනද? එතන ඒ පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙරමුණේ අපි කාර්යභාරය ඉටු කරමින් තිබෙනවා. අපේ රටේ වරාය ඇතුළු ජාතික සම්පත් විකිණීම සඳහා දරන ප්‍රයත්නය කොතනද? එතන ජනතා විමුක්ති පෙරමුණ අපේ සලකුණ තබමින් ඉදිරියෙන් අපි කටයුතු කරමින් තිබෙනවා. ජනතාවගේ ආර්ථික ප්‍රශ්න එනකොට ඒට ජනතාවට සාධාරණ ජීවත් වීම සඳහා වැටුපක් සාධාරණ භාණ්ඩ මිලක් වෙනුවෙන් අපි සටන් කරමින් තිබෙනවා. පාර්ලිමේන්තුවේ වංචා දූෂණ පිළිබඳ පිළිදරුව කරමින් තියෙන නිසා මම හිතනවා අවුරුදු 1කමාරකට ආසන්න කෙටි කාලයක් ආණ්ඩුවක් පිහිටවලා 3/2 බලයක් ලැබිලා 69 ලක්ෂයක් ජනාධිපතිවරයෙක් පත් කරලා ඒ කෙටි කාලයට සාපේක්ෂව මම හිතනවා මේ සමාජයත් එක්ක ඉතාමත් ප්‍රබල දේශපාලන භූමිකාවක් අපි ඉටු කරමින් ඉන්නවා කියන එක. ඔබ විශ්වාස කරන ආකාර ජවිපේ නායකයා වශයෙන් මේ කාරණාව මම අහන්නේ 1994 එක මම දන්නේ ඔබ මේක තක්සේරු කරන්නේ ආසනවල ප්‍රමාණයටද කියන එක. අපි ඒක තක්සේරු කරනවා. බාහිර 3/2 ආණ්ඩුවක් සමග සටන් කරන්න ජවිපේ ආසන තුන මොනවද කරන්න කියලා. 1994 එක ආසනයක් 2000 ආසන 10ක් ඊට පස්සේ 16ක් නේ ආසන 16ක් 2004 ආසන 39කට ගියපු ජනතා විමුක්ති පෙරමුණ අද ආසන 3ක දේශපාලන පංගුවකට විතරයි පාර්ලිමේන්තුවේ හිමිකම් කියන්නේ මේක බරපතල ප්‍රශ්නයක් නෙමෙයිද ජවිපේ භූමිකාව මේක අපි අවස්ථා ගණනාවකදී පිළිතුරු ලබා දීලා තිබෙනවා. කොහොම වුණත් අපි දන්නවා අපි මැතිවරණ පෙරමුණේ යම් පසුබෑමක් තිබෙනවා. ඒක හරියි. ඒ මැතිවරණ පෙරමුණේ අපි අත්පත් කරගෙන තියෙන පසුබෑම ජයග්‍රාහී දිශාවකට යොමු කිරීම සඳහා හෝ මැදිහත් වීමක අපි නිරත වෙමින් තිබෙනවා. හැබැයි අපිට අපේ අනිත් පාර්ශ්වයෙන් එල්ල වෙන ප්‍රහාරය බැලුවොත් ඔබ දැක්කොත් මා දකිනවා
Facebook අඩවි වලට ගිහිලා බැලුවොත්, ඔහුගේ මාධ්‍ය ආයතන දිහා බැලුවොත්, පාර්ලිමේන්තුවේ කතා දිහා බැලුවොත් අපිට පාර්ලිමේන්තුවේ ලැබී තිබෙන නියෝජනීය පංගුව හෝ ඡන්දෙ ලැබී තිබෙන නියෝජනීය පංගුවට සාපේක්ෂව අපිට එල්ල කර තියෙන ප්‍රහාරය තිබෙන්නේ. ප්‍රහාරය ඊට වඩා වැඩි. ඒක කියන්නේ මොකද්ද? අපේ ඇත්ත අපි ගැන තක්සේරුවක් අපේ සතුරාට තියෙනවා. එනස 3%න් පාර්ලිමේන්තුවේ හෝ ඡන්දෙන් නියෝජනයේ නොවන සමාජ භූමිකාවක්, දේශපාලන බලයක් අපි සමාජය තුළ අත්පත් කරන් තිබෙනවා. අනිත් පැත්තේ මම දැන් ජනතාව මේක තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා කියලා තර්කයක් තියෙනවා. ඒක ඔබතුමාලා මතු කරන දේ. මෙහිමයි අපේ රටේ මෑත මැතිවරණ ගත්තොත් විශේෂයි. ඒ කියන්නේ හැම මැතිවරණයකම යම් තිරණාත්මක කඳවුරු දෙකකට බෙදුන හේතුන් මත. විශේෂම ගත්තොත් අතර පසුගිය ජනාධිපතිවරණය සහ මහා මැතිවරණ කියන්නේ අපේ රටේ සැබෑ ජනමතයම නොවේ. ඒ යම් කෘත්‍රිමව නිර්මාණය කරන්න සමත් වුණා. ඒකට ප්‍රධාන හේතුව බවට පත් වුණේ පාස්කු ප්‍රහාරය. පාස්කු ප්‍රහාරයෙන් පසුව අපේ රටේ දේශපාලනය තවදුරටත් සමාජ යුක්තිය, එහෙම නැත්නම් සමාජ සාධාරණත්වය, ජනතාවගේ අයිතිවාසිකම්, ආර්ථික ප්‍රශ්න, ප්‍රජාතන්ත්‍රවාදය, විපක්ෂක භූමිකාව වැනි සාධක ද්විතීක ගණයට වැටිලා ප්‍රධාන සාධකයේ බවට පත් වුණා සහපත් කරා කියලා මා හිතනවා. පාස්කු ප්‍රහාරයත් එක්ක ජාතික ආරක්ෂාව, රට, ජාතිවාදය මේවා ප්‍රබල සාධක බවට පත් වුණා. ඒ සාධක විසින් සමාජයේ දෙපළු කරා. සමාජයේ දෙපළු කරා. ඒ සමාජයේ දෙපළු කරනට වෙනදාටත් වඩා ඒකට හැකියාවක් ලැබුණා. මොකද වෙනදාට වඩා වැඩියෙන් අපේ මාධ්‍ය භූමිකාව ප්‍රබලයි. මා හිතන්නේ ලංකාවේ එවැනි මාධ්‍ය බලපෑමකින් කරපු අවසන් ඡන්ද දෙක තමයි ගත වුණේ කියලා මා විශ්වාස කරනවා. මා විශ්වාස කරනවා ලංකාවේ නාලිකා වලින් කරලාද අවසන් මැතිවරණ දෙක මේ ගත වෙලා තිබෙන්නේ. මොකද ඔබට මතක ඇති ඒ සමාජයේ ඒ දේශපාලන බෙදීම නාලිකා හරහා ගම දක්වා ගෙනිච්ච. ගමේ පවුල දෙකට බෙදුණා. මේ දක්වා මේක පරිවර්තනය කරා. මා ඒ ප්‍රවෘත්ති මොනවද නිර්මාණය කරේ කවුද? ඒවා පිටිපස්ස හිටියේ මොකද්ද කියන මම ගොඩක් කියන්න යන්නේ නැහැ. නමුත් මා දන්නවා එවැනි ප්‍රබල දෙපළු කිරීමකට සමාජයපත් කරා. ඒ සමාජයේ දෙපළු කරන තත්වයක් ඇතුලේ තමයි අපි එම ප්‍රතිඵලය අත්පත් කරගන්නේ. ඒ නිසා මා හිතනවා එය සාමාන්‍ය සමාජ තත්වයක් ඇතුලේ සාමාන්‍ය ජනතාවගේ ජන විමසුමක් ලෙස මේ මැතිවරණ ප්‍රතිඵලය අපි දකින්නේ නැහැ. ඒක යම් සමාජයේ යම් දේශපාලන ව්‍යාපෘතියක් විසින් දෙපළු කරන ලද මැතිවරණ ව්‍යාපාරය. ඊට පෙර සිට ප්‍රතිඵලවල අඩුවීමක් බව යම් විශ්ලේෂණයක් තියෙනවා. එකක් අපිට කරුණු කීපයක් බලපෑ. එකක් යුද්ධය ජයග්‍රහණය කිරීම 2010 මැතිවරණය ගත්තොත් මම හිතනවා යුද්ධය අවසන් වීම ගත්තොත් අපේ රටේ දේශපාලන තීරණාත්මක තැනක්. ඒ නිසා 2010 ගත්තොත් රටේ දේශපාලන සුනාමිය. ඒ සුනාමියේදී අමාරුවෙන් තමයි දේශපාලන ව්‍යාපාර අල්ලගෙන ඉන්නේ. ඔබතුමාලා දැන් ට්‍රැක් එකේ ඉන්නේ. ට්‍රැක් එකට වඩා අපි බලාපොරොත්තු වෙනවා. ජවිපෙන් ඉවත් වෙලා ගියපු එදා මෙදා තුළ ඉතිහාසයේ ජවිපෙන් විවිධ කැරලි වලින් පස්සේ හරි ඉවත් වෙලා ගියපු කණ්ඩායම් සමග ඔබේ කියන පක්ෂයේ යම් සම්බන්ධතාවයන් තිබෙනවද? මෙහෙම. ඒ කියන්නේ අපි සමහරක් ඒක මෙහෙම ඇහුවොත් ඔබ කොහොමද පුද්ගලයන් ලෙස ඇහුවොත් මම පුද්ගලයන් ලෙස නම් වශයෙන් නෙමෙයි මම අහන්නේ. සමහර පුද්ගලයන් සමග අපේ වෙන ගනුදෙනුවක් නැහැ. ඒ මොකද දන්නවද? දැන් අනිත් දේශපාලන පක්ෂ වලට පුළුවන් එක්සත් ජාතික පක්ෂ කෙනෙක් ඕනෑම විටක බදා වැළඳ ගන්න අනිත් පාර්ශ්වය ඉන්නවා. ඒ පාර්ශ්වයට ගියපු කෙනා ඕනෑම විටක බදා වැළඳ ගන්න අනිත් පාර්ශ්වය ඉන්නවා. මම හිතුවා චරිත ගත්තොත් SB හිතුවොත් එක විටක චන්ද්‍රිකා ගාව, 2001 අය රනිල් ගාව, 2007 අය මහින්ද ගාව, 2015 අය මෛත්‍රී ගාව, දැන් ගෝඨාභය ගාව. මම මේක උදාහරණයකට ගත්තා. ඒතකොට ඒ පාර්ශ්වවල දේශපාලනේ තියෙන්නේ තමන්ගේ පෞද්ගලික වමනාවන් මත. එතකොට මේ පාලකයාටත් එහි නායකයාටත් එයා ඕන තමන්ට බලය ගන්න. අරයටත් යන්න ඕන තමන්ගේ වරප්‍රසාද වෙනුවෙන්. ඒ නිසා ඒගොල්ලන්ට එකක් ඒ දේශපාලන සංස්කෘතිය. ඒ කියන්නේ ප්‍රතිපත්ති සමගද ප්‍රශ්න තියෙන්නේ. ප්‍රතිපත්තිම පමණක් නෙවෙයි. මම ඔවුන් ගැන කියන්නේ. ඔවුන්ට තියෙන ඔවුන් දේශපාලන සංස්කෘතිය වශයෙන් වැහැරිච්ච කණ්ඩායම. සමහර මොකද ඔය ප්‍රශ්නේ මට ඕකනම ප්‍රශ්නයක්. ඒතර සමහරෙක් පෙරලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒතර ජවිපේ ප්‍රතිපත්තියකෝ 2005 මහින්ද සමග 2010 ෆොන්සේකා සමග 15 මෛත්‍රී සමග මතක තමයි. ඒ පක්ෂ ඒකයි තියෙන්නේ. 2005 මම නැවත ගොඩක් පැහැදිලි කරන්නේ 2004 දී ඒ දේශපාලන තීන්දුව ගන්න හේතු කරුණු අපි කියලා තිබෙනවා 2010 සහ 15 දී අපි දේශපාලන කරුණු ඇති තරම් පැහැදිලි කළා. ඒක දේශපාලන පක්ෂ. අර පුද්ගලයන්. හරිද? අද බා හිතන්නේ ඔබ හිතන්නකෝ දැන් 2015 ජනාධිපතිවරණයේදී
ප්‍රධානම ප්‍රතිපාර්ශ්වික කඳවුරු දෙකට බවට පත් වුණේ මෛත්‍රීපාල පුද්ගලයන් ලෙස ගත්තොත් මෛත්‍රීපාල සහ මහින්ද රාජපක්ෂ. හැබැයි ඔහුම 2018 අර මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ අග්‍රාමාත්‍යවරයා හැටියට දිවුරුම් දෙනවා. ඔබ දන්නවා ඔබ මම හිතන්නේ සමහරට ආවරණය කරන්නත් ඇති. සමහර පිටපත් ලිව්වත් දන්නේ නැහැ කතාවල එහෙම නැහැ. පිටපත් ලිව්වේ නැහැ. මම මේ කියන්නේ හරියද? ඒ මොනතරම් දේශපාලන තක්කඩි ක්‍රියාවක්. ඔබ අනුමත කරනවද? ඒකට ජනවරමක් තිබෙනවද? ඒකට දේශපාලන සදාචාරය තිබෙනවද? ඒකට ජනතාවට තියෙන වගවීම සහ බැඳීම් පිළිබඳ සංකල්පයක් තිබෙනවද? ඒ කිසිවක් නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ දේශපාලනය එහෙම තමයි. හැබැයි අපිට ප්‍රතිපත්තිම දේශපාලනයක් තිබෙනවා. මම ප්‍රශ්නේ වෙන්නේ මොකක්ද දන්නවද? ඔබේ පක්ෂයේ හිටපු ප්‍රචාරක ලේකම්වරයා විමල් වීරවංශ කියනවා 103 ජවිපෙට ගොඩ යා හැකි මග ඔහු කියනවා දේශනාවකදී. මොකද්ද මග? 1989 නොවැම්බර් මාසයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර සහෝදර අත්අඩංගුවට පත් වෙන විට බිරිඳගෙන් ඉල්ලීම් 3ක් කරනවා. ඒ කියන්නේ එකක් තමයි කතෝලික සම්භාවයක් තියෙන බිරිඳට රෝහණ විජේවීර සහෝදරයා කියන මගේ දරුවා ආගමට හරවන්න එපා. මගේ දරුවා ආගමට හරවන්න එපා. මේ අත්අඩංගුවට පත් වෙන මොහොත විජේවීර සහෝදරයා දන්නවා දැන් තව මොහොතයි මම ජීවත් වෙන මාව මරා දමනවා. ඔහු කරන ඉල්ලීම. ජවිපෙට ගොඩ යා හැකි මග තමයි ජනතා ජවිපෙට මේ තත්ත්වය ඇති උනේ සිංහල බෞද්ධ පදනමෙන් සම්පූර්ණයෙන් ඈත් වීම නිසා කියන එක. ඒක වැරදි. ඒක වැරදි. මම කියන්නේ දැන් ඔබ සමග හිටපු කෙනාමයි. ඒක මහාන ඔබේ පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා මේ සමාජචන කරා. ඔහුට රයිට් ඔහුේ ඔක්කොම හොඳින් තේරුම් අරගෙන තා ඔක්කොම විග්‍රහ කරමින් දැන් ඔහුට අත්පත් වී තිබෙන ඉරණම බලන්නකෝ. හරිද? පළ නොකියා පලා බෙදෙනවා. සාමාන්‍යයෙන් පෞරුෂයක් දේශපාලන යම් හැඟීමක් තියෙන කෙනෙක් නම් තවත් උතන ඉන්න බෑනේ. ඔබට ඔහු ගැන කනගාටුවක් තිබෙනවද? ඔබට කනගාටුවක් තියෙනවා. වේදනාවක්. වේදනාවක් නේ. ඒ කියන්නේ ඔබ කවදා හරි සාමාන්‍ය ජවිපේ ස්වයං විවේචනයක් කරන පක්ෂයක් නේ. ස්වයං විවේචනයක් සමග විමල් වීරවංශ කතා කළොත් අනුර මා කැමති නැවත ඔබ සමග සම්මානගත වෙන්න. ඔබ මොනවද කියන්නේ? සමහර ඒවා තියෙනවා ස්වයං විවේචන වලින් නිරාකරණය කරගන්න බැරි වීම. ඉතින් ඔබ 89 71 කැරලි ස්වයං විවේචනයක් කළා අවසන් කළ පිටුවුවේ. ඉතින් මේකේ විමල් වීරවංශ ස්වයං විවේචනයක් කළා ජවිපේ සමග නැවත එකතු වීමේ හැකියාවක් නැහැ. ඒ තරම් දරුණුද විමල් සහ අනුර අතර අරුබුදය? අපෝ නෑ. එහෙනම් අපිට ඒක සැලකිල්ලට භාජනය කරන්න ඕනේ නැති. ඒ කියන්නේ ඒ තරම් වටින්නේ නැහැ කියලා කියන්නේ. මම එකක් කියන්න ඔබට. සමුදිත ඔබ මාධ්‍යවේදී. මම දේශපාලන ව්‍යාපාරයක්. හොඳේ. දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගී තිබෙන සංස්කෘතියෙන් තිබෙනවා, අධ්‍යාත්මයන් තිබෙනවා, බැඳීම් තිබෙනවා, අරමුණු තිබෙනවා, ඉලක්ක තිබෙනවා. හරිද? මේක ඔබ සහත් ඔබගේ යාළුවෙක් ක්ලබ් එකට ගිහිල්ලා ගහගත්තු ගෝරියක් නෙවෙයි. මත තබා ගන්න. මේක ඔබගේ මිතුරා සමග නේද? පාරදී ඇතිවෙච්ච රණ්ඩුවක් නෙවෙයි. මේක අපේ දේශපාලන ව්‍යාපාරය, එහි අනාගතය, එහි පැවැත්ම පිළිබඳව සතුරාගේ පිළට ගොස් එම දේශපාලන ව්‍යාපාරයට කළ හැකි සියලුම පන්නේ විනාශය කිරීම සඳහා උත්සුකුණු කෙනෙක්. ඔබ හිතන්න මේ පක්ෂේ ගියපු අය බොහෝ අය ඉන්නවා. ඒ කියන්නේ ඔහු පාවා දීමක් කළා. ගියපු අය බොහෝ අය ඉන්නවා. ඒ හැමදෙනාම ඒ හැමදෙනා එයාගෙන් බොහෝ අය ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනයේ තිබුණු ආభాෂයන් ඔහුගේ පෞද්ගලික ජීවිතේ පැවැත්ම සඳහා සමහර විට පක්ෂයට ගෞරවයක් එන ආකාරයෙන් හැසිරෙමින් තිබෙනවා. දැන් වීරවංශගේ හැසිරීම ඔහුට විතරක් නෙවෙයි හානියක් කරන්නේ. දැන් ඔහුගේ හැසිරීම පවා පක්ෂයට හානියක් කරනවා. තේරුණාද? ඒ කියන්නේ ඔහු පක්ෂ ඉලක්ක කරගෙන කරන මෙහෙයුම් පමණක් නෙවෙයි. ඔහුගේ පෞද්ගලික චර්යාවන් පවා මම ගොඩක් කියන්නේ නැහැ මට වැඩක් නැහැ අත් කියන වාන නිසා. හරිද? ඒ නිසා මම හිතනවා දේශපාලන ව්‍යාපාරය එහෙම හරි තමයි. ඔහුගේ ප්‍රශ්නේ ඕන තැනක ගිහලා ඕන තැනක රින්ගලා ඕන තරම් ජරා වැඩ කරලා ඕන කෙනෙක් ඇවිල්ලා බදා ගන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි අපි. ඔබ හිතන්නේ මේ රට ඕන එහෙම දේශපාලනයක් කියලා? හරි ඔබ හිතන්නේ මේ රට අවශ්‍ය ඒ වගේ දේශපාලනයක්ද? දැන් මේ රට අවශ්‍ය වෙන්නේ මොකද්ද? ප්‍රතිපත්තියක් තිබෙන, ඒ අරමුණු වලින් සාමූහික වැඩ කරන, ඒ අරමුණු වලින් අඛණ්ඩ වැඩ කරන දේශපාලන ව්‍යාපාරයක් මේ රට ඕන. එම ව්‍යාපාරයක් බලයට පත් කර ගැනීම විතරයි මේ අරුබුදෙට විසඳුම වෙන්නේ. ඇයි මන්ත්‍රීතුමා මේ ප්‍රතිපත්තිය මිනිස්සු විමල් සම්බන්ධයෙන් හරිද ඔබ කිව්වනේ දර පළ නොකිය පලා බෙදෙන තත්ත්වයක් තියෙනවා කියලා දැන් මම දන්නේ පේන එක මම ගොඩක් ඒගොල්ලෝ ඔබට හිතෙන්නේ නැද්ද? මම ඒගොල්ලෝ ගැන ගොඩක් විග්‍රහ ඔහු ගැන කරනවා. මේ අහන්නේ වර්තමාන ගෝඨාභය රාජපක්ෂ පාලනය ගැන. එතකොට විමල් වීරවංශ වගේ මේ අහන්නේ දේශපාලනික කාරණයක් ඔබේ පුද්ගලික කාරණයක් නෙමෙයි. ඔය කතා කරපුවා නෙමෙයි මේ අහන්නේ. දැන් බැලු බැල්මටම ආණ්ඩුව ඇතුලේ යම් බෙදීමක් පෙන්නනවා. කම්බා දිනවා වගේ පෙන්නනවා. විවිධ රංගපෑම් මැද්දේ ඊටාම සාර්ථකව උන්නේ වැඩ ටික කරනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ඔව් එහෙම ඒකටත් තර්ක තියෙනවා චාප්. ඒ කියන්නේ මේක රංගනයක්ද කියලා. හැබැයි මම කියන්නේ එවැනි රංගනයකට ඔහු උපයෝගී වෙන ආකාරය ගත්තහම බලන්න. එතනත් පවුනේ.
ඔව් කැමැත්තෙන් කරනවා. ඔව් මම හිතන්නේ කැමැත්තෙන් කරනවා නම් ඔව් ඒ තරමට වැහැරිලානේ. ඒ කියන්නේ එක්කෙනෙක් කියනවා ඉන්නවනම් ඉන්නවා යනවනම් යනවා. ඉන්න තැනක ඉන්න විදිහට ඉන්න දැන ගන්නවා. ඔහු එවැනි රංගනයකට දායකත්ව වෙනවා නම් ඔහු දේශපාලනික වශයෙන් ඔවුන් ඔක්කොම එකතු වෙලා කොච්චර වැහැරිලා රටේ අර්බුද වහන්න උදාහරණයක් විදිහට කොළඹ වරායේ සිද්ධිය මැද්දේ තමයි කතා ටික එන්නේ. ඒතර උන් සාර්ථක නැ දේ වැඩි කරගන්න ඕන නම්. ඒ කියන්නේ බහු දේශපාලනය තුල තමන්ගේ ඉලක්කවලට යන්න කියන්නේ කට්ටිය කතා වෙලා නම් කරන්නේ වැඩි. ඒක ඔබම කියන විදිහට හොරා පොලිස් ඒගොල්ලන්ගේ දේශපාලනයේට ඒක හිත කර වෙන්න පුළුවන්. නෑ රටේ පවතින අර්බුද ගලනවා. ඒගොල්ලන්ගේ දේශපාලනයේ රටේ පවතින අර්බුදය භයානක වසන් නැතිව. කරගනිමින් ඔවුන්ගේ දේශපාලන භූමිකාව ඉස්සරහට ගෙන යාම සඳහා ඒ රංගන හිත කර වෙන්න පුළුවන්. හැබැයි පුද්ගලයෙක් ලෙස ගත්තොත් නෑ රටට අදාළ භයානක නැති කියලා පුද්ගලයෙක් ලෙස ගත්තොත් ඔහුට විය හැකි සියලුම පන්නේ වැහැරීම් අර කවටයාගේ රංගනය, විකටයාගේ රංගනය, දුෂ්ටයාගේ රංගනය නේද? එහෙම නැත්නම් මුරකරුවාගේ රංගනය, එහෙම නැත්නම් තේ අදින කෙනාගේ රංගනය මේ ඔක්කොටම භූමිකාවට රඟපාන්න උනුත් එක්කෙනෙකුට. හරිද? ඒක මම හිතන්නේ හොඳ එකක් කියලා මම හිතන්නේ මීට වඩා යගෙන. නමුත් ඔවුන්ගේ අරමුණ ඔවුන්ගේ දැන් රට තියෙන්නේ බහු දේශපාලනික දේශපාලනයක් ඇතුලේ. ඒතර ඔවුන්ට අවශ්‍ය ව්‍යාපෘති වේගයෙන් සකස් කරගෙන යන්න සාර්ථකව නිකන් කවරින් ෆයර් කරනවා වගේ වැඩක් නම් මේ වෙන්නේ. වැඩ ටික වෙනවනේ ඒක. ඒක භයානකයි. එච්චරයි. හැබැයි දැන් අපි දේශපාලනයේදී ඉලක්කම් වලින් ගත්තොත් මම දන්න ඔබේ විග්‍රහය අපි මෙතන ඊළඟ මාතෘකාවට යමු. අද තරාදියට දැම්මොත් විමල්ගේ පාර්ලිමේන්තු ගොඩ වැඩි ජවිපේ අනුර කුමාරගේ පාර්ලිමේන්තු ගොඩට වඩා. ඔව්. ඉතින් අපි ජනතා විශ්වාසය තියෙන එතන බව පැහැදිලි නැද්ද? ඒක ඔබ තනියම ඉල්ලන්න කියන්නේ කාට හරි. ඒක බලා ගන්න පුළුවන්. වලිග වෙන්නේ නැතුව. හරි. අපි මම හිතන්නේ මට අදාළ නෑ මේ දේශපාලන. හරි. අපි වෙනම කාරණාවකට. මොකද ඔහුගේ කතාව ඔහු නෙමෙයි. ඔය සිංහල බෞද්ධ පදනම මේක සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වෙන බරපතල ප්‍රශ්නයක්. ඇයි ජවිපේ සිංහල බෞද්ධ පදනමෙන් ඈත් උනේ? ජවිපේ නායකයා කියන්න කැමතිද මේ රට සිංහල බෞද්ධ රටක් වශයෙන් ජවිපේ නායකයා මේක පිළිගන්නවද? පස්සේ වෙන කාරණාවකට එනවා. ඒක මම නිසා දැන් කතා කරන්න යන්නේ නැහැ. ඇයි ජවිපේ සිංහල බෞද්ධ පදනමෙන් ඈත් වෙලාද? කවුද කියන්නේ? මට උදාහරණයක් කියන්න. අපි සිංහල බෞද්ධ නොවෙන්න එක උදාහරණයක් මට කියන්න කොහොමද? සිංහල බෞද්ධ නොවෙනවා කියන එක නෙමෙයි. මම විමල්ගේම කතාවට ආපනවා. නමුත් ඕක ගැන කතා කරන්න නැහැ. ඕකේ කතාව සිංහල බෞද්ධ පදනමෙන් ජවිපේ ඈත්වීමම කියන එකයි ඔස්සේ තමයි විජේවීර සහෝදරයාගේ උදාහරණය උගන්වන්නේ. මම ඔබට කියන්න. අපේ රටේ සිංහල බෞද්ධ පදනම කියන්නේ මොකක්ද? හරිද? හොඳින් තේරුම් ගන්න. සිංහල බෞද්ධ පදනම කියන්නේ විශේෂයෙන්ම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ ආගමනය සමගම අපිට දහමක් ආවා, අපිට සංස්කෘතියක් ආවා. ඔකනේ තියෙන්නේ. ඒතර මේ ලංකාව අපේ සමාජයේ එම දහම, එම සංස්කෘතිය මත දීර්ඝ කාලයක් ගොඩනැගිලා තිබෙනවා, ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. හැබැයි එම දහමත් එම සංස්කෘතියත් කුමක්ද? එම දහමත් එම සංස්කෘතියත් කුමක්ද? අපි ගම්වල ඉපදිච්ච අය. අපේ ගමේ තිබුණු මේ සංස්කෘතිය තමයි එකිනෙකාට උදව් කරන සමගිය, සහයෝගය. දැන් මේ සිංහල සංස්කෘතිය ගැන කතා කරන අය මොකද්ද කරන්නේ? හොරකම් කිරීම, වංචා කිරීම, ත්‍රාඩකම් කිරීම, යාපකි විදියට පරිදි ජනතාව ඇඳවීම සඳහා රංගනවල යෙදීම. ඒක මොන සිංහල සංස්කෘතියත් එක්කද බද්ධ වී තිබෙන කියලා මට කියන්න. ඊළඟ ඔවුන් කියන බෞද්ධ පදනම කුමක්ද? ඔවුන් කියන බෞද්ධ පදනම අඩුම තරමේ බෞද්ධාගමිකයෙක් විශාල වත්පිළිවෙත් නෙවෙයි, අඩුම තරමේ පන්සිල් පද පහක් රකින්න ඕන. හරි, අඩුම තරමේ. ඔය එක නායකයෙකුට කියන්න පුළුවන් පන්සිල් පද පහ රකින්න කියලා. අඩුම. හරිද? මහජනක දීපල හොරාකමි. හරිද? ඇති තරම් හරිද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද අර සාමාන්‍ය මේ ඒ කියන්නේ ටිකක් හික්මුණු ජීවිතයක් වෙනුවට, එහෙම නැත්නම් සරල ජීවිතයක් වෙනුවට අදි පරිභෝජනවාදීට හුරුුණු ඒව මත හඹාගෙන යන මිනිස්සු ඇවිල්ලාද සිංහල බෞද්ධකමක් කියන. මේ දේශපාලන ව්‍යාපාර සිංහල බෞද්ධ කියලා පාවිච්චි කරන්න මොකටද? තමන්ගේ ඉතාමත් කැත, කිලිටි, අයුක්ති සහගත දේශපාලන අරමුණු උවමනාව වසා ගැනීම වෙනුවෙන් ඔවුන් සිංහල බෞද්ධකම පලියක් බවට පත් කරනවා. මායම නෙවෙයි. චමුදිතගේ ප්‍රශ්නෙම මාහෙම නෙවෙයි. චමුදිතගේ ප්‍රශ්නෙම
උතන්ට මදාලයි උතන්ට මදාල දැන් ඔබ සිංහල බෞද්ධකම රටේ පාවිච්චි වෙන විදිහ පක්ෂ දේශපාලනය ඇතුළේ විග්‍රහ කරා. හරි. තක්කඩිකමක් තමයි. දැන් චමුදිතගේ ප්‍රශ්නේම විමල් විරංච පැත්තකට දාන්නකෝ. දේශපාලන අර්ථයකින් මෙහෙම ඇහුවොත් දැන් දෙමළ අන්තවාදය, මුස්ලිම් බෙදුම්වාදය ඔබේ දේශපාලන සංවාදයේ තුල ඒ තරමටම ඉලක්කගත වෙන්නේ නැත්තේ ඇයි? මම කියන්නම් ඊට පස්සේ මේක අවසන් කරේ නේ. ඊළඟ තමයි ඒතකොට අපි සිංහල බෞද්ධ සංස්කෘතියක් සහ දැක්මක් තිබෙනවා. ඒ දැක්මෙන් අපි පෝෂණය වෙලා තිබෙනවා. ඒ දැක්මට අනුරූපී වන පරිදි අපි ජීවත් වෙන්න උත්සාහ කරමින් තිබෙනවා. හැබැයි අපි තක්කඩි ලෙස බෞද්ධකම් පාවිච්චි කරන්නේ අපේ දේශපාලනයට. මා හිතනවා අපේ බෞද්ධ දර්ශනය පිළිබඳවත් බෞද්ධ සංස්ථාවන් පිළිබඳවත්. මොකද බෞද්ධ දර්ශනය මතම නෙවෙයි බෞද්ධ ආගම සමාජයේ පිළිගැනීම හෝ නොපිළිගැනීම හෝ ගරු කිරීම හෝ ආරක්ෂා කිරීම සිද්ධ වන්නේ. මට විනාඩි 2කින් විතර විරාමයට යන්න තියෙනවා. චාපා ප්‍රශ්නෙත් මේ ගමම පිළිතුර දුන්නා. ආරක්ෂා කිරීම ඔබේ කාරණේ පැහැදිලි. නෑ නෑ. ඔබට පැහැදිලි වුණාට රට පැහැදිලි කරන්න ඕන. මෙතන මේ ප්‍රශ්නේ අහලා යන්න බෑ. මොකද මේ පදනම නැහැ කියලා අපි කියන්නේ. ඒක බරපතලයි. එතකොට මා කියමින් ඉන්නේ ඒ උවමනාව හරිද? අප සිංහල බෞද්ධ ආගම පිළිබඳව ඒ සංස්කෘතිය පිළිබඳව සමාජයේ විවේචනයක් ගොඩනැගිලා තිබෙනවා නම් ඒ විවේචනයේ පදනම බවට පත් වී තිබෙන මේ දේශපාලකයන් තමන්ගේ උවමනාව වෙනුවෙන් බෞද්ධ භික්ෂුව පාවිච්චි කිරීම, තමන්ගේ තක්කඩි දේශපාලන උවමනාව වෙනුවෙන් පන්සල පාවිච්චි කිරීම, තමන්ගේ තක්කඩි දේශපාලන උවමනාව වෙනුවෙන් ධර්මයට මුවා වීම, තමන්ගේ තක්කඩි දේශපාලන උවමනාව වෙනුවෙන් සිවුරට මුවා වීම අපි ඒක කරලා නැහැ. එනස් ඔය පැහැදිලි නෑ, ඔයාට පැහැදිලි වුණාට වැඩක් නෑ, මට ඕන දේ පැහැදිලි කරන්න දෙන්න. අහලා තියෙන ප්‍රශ්නයක් නෑ. ඔය වේගෙම එතකොට දැන් අනිත් දිග කාරණා එකක් කතා කරන්න වෙනවා. කමක් නෑ. ඒතර වෙලාවේ ප්‍රශ්නයක් කමක් නෑ, මට ප්‍රශ්නයක් නෑ. මොකද දැන් ඒක හරි ප්‍රශ්නයක් නේ අහලා තියෙන මම කියන්න ඕන. ඉතින් මම කියමින් ඉන්නේ ඒ නිසා පිළිතුරු ප්‍රමාණවත් නැද්ද ඔබට? නෑ, මට ප්‍රමාණවත් නෑ. තව සමාජයට පැහැදිලි කරන්න. හරි, ඔය වෙලාවම අරගෙන දෙමළ මම කියන අන්තවාද කලබල විග්‍රහ කරන්න වෙනවා. તો මුළු වැඩසටහනම කරන්න වෙන්නේ ඒක ගැන. හරි, ඔයා කරන්න ඕන දෙයක්. මම ලෑස්ති වෙලා ඉන්න ඕන එක එළි වෙනකන් හරි කියන්න. මොකද මේක තමයි කේන්දරේ. මේක තමයි අද රාජපක්ෂ කඳවුරත් අපිට එරෙහි වෙන දේශපාලන සතුරුනුත් අපිට නිර්මාණය කරමින් තියෙන සාකච්ඡාව මොකද්ද? සිංහල බෞද්ධ ජනයාට ප්‍රතික්ෂේප කරන, රට ප්‍රතික්ෂේප කරන දේශපාලන ව්‍යාපාරයකට අපි හංවඩු ගන්නවා. හැබැයි අපි කියනවා මේ සිංහල බෞද්ධ ඒ සංස්කෘතිය, ඒ ආభాසය, ඒ සරල බව, එහි තිබුණු තුංග අරමුණු ආරක්ෂා කරන දේශපාලන ව්‍යාපාරයක් අපි. ඊළඟ තියෙන ප්‍රශ්නේ තමයි හරි මුස්ලිම් අන්තවාදයේ සහ දෙමළ අන්තවාදයේ නැත්නම් බෙදුම්වාදයේ කෙරෙහි අපේ ප්‍රතිපත්ති කුමක්ද? අපි දන්නවා අපේ රටේ බෙදුම්වාදය සන්නද්ධමේ දේශපාලන ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී තිබුණා. ඒ සන්නද්ධමේ දේශපාලන අරගලයට විවස්ථාම බලය අත්පත් කර ගැනීම සඳහා, විවස්ථාම බලය ලබා දීම සඳහා පළාත් සභා නිර්මාණය කරා. එතකොට විවස්ථාපිත බෙදුම්වාදයක් හා සන්නද්ධමේ බලයක් එකට ක්‍රියාත්මක වෙමින් තිබුණා. ඒ යුගයේදී ඒ බෙදුම්වාදයට එරෙහිව සක්‍රියම වැඩ කොටස කරපු දේශපාලන ව්‍යාපාරය අපි මත තබා ගන්න. හරිද? 1987 දී ඉන් පසුවද අපි සක්‍රීය දේශපාලන ව්‍යාපාරයකට දෙමළ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයේ පරාජයට පත් කිරීමෙන් අපි කටයුතු කරා. අද අපි බොහෝ අය අහන ඔබ ආරම්භයේදී ඇහුවා 2005 මහින්ද ගාවට ගියයි කියලා. අන්න ඒ පරාජයට පත් කිරීමෙන් తాවකාලිකව. එනම් මොකටවත් ගියේ නැහැ මහින්ද ගාවට. මතකද බලන්න. හැබැයි 2005 දී මහින්ද චින්තනය වෙනුවෙන් රෙදි නැතුව පෙනී හිටියේ. රෙදි නැතුව නෙවෙයි. යුද්ධය වෙනුවෙන් නෙවෙයි. එහෙමනම් කියන්න තිබ්බනේ අපි යුද්ධය වෙනුවෙන් විතරයි පෙනී හිටින්නේ කියලා. මහින්ද චින්තනය ගැන කරපු කතා ඔය ආයේ ප්‍රශ්නකට ගන්න එපා. ඒක ඊට පස්සේ ඔයා ගන්න. දැන් ඔයාම මට කියනවා හරිද මේක පැහැදිලි කරන්න කියලා. ආයෙ ඔයාම එක එක තැනින් පයි. ඔබ තැන් වලින් කරන දේවල් අපි නිවැරදි කරන්න තයි. ඔය නිවැරදි කරන්න ඕනේ මගේදී. ඔයා පස්සේ ප්‍රශ්නකට අහන්න. මම පැටලිලා අපි මැද්දෙන් ක්‍රොස් ක්වෙස්චනින් කරනවා. කරාට කමක් නැහැ. හරි දේවල්. එහෙනම් මම ඔක් කියන්නම් අපෝ. ඒ කියන්නේ පොඩ්ඩක් කියන විදිහටම නෙමෙයි ප්‍රශ්න අහන්නේ. අපි යන්නේ දේශපාලනයේ ජයග්‍රහණය කරන්න. දේශපාලනයේදී අපි ගිහපු සටන් පාඩය මොකක්ද දන්නවද? මතකද? අපි නිශ්චිත ලෙස කියන්නේ ඒකයි ඔබගේ ප්‍රශ්නේ සමයෙන්නේ. මහින්ද රාජපක්ෂ එක කඳුරකින් ඉල්ලනවා. රනිල් වික්‍රමසිංහ තව කඳුරකින් ඉල්ලනවා. රනිල් වික්‍රමසිංහ පිළිබඳ අපි දීපු අර්ථකථනය තමයි ඔහු 2001 2003 කාලවකවානු රට පාලනය කරා. ඒ හරහා බෙදුම්වාදීන් සමග ගිවිසුමක් අත්සන් කරලා තිබුණා. ඒ අන්තර්පාලනයක් දක්වා ගමන් කරමින් තිබුණා. ඉතින් රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය ඒ නිමා වූ කර්තව්‍යයන් ඉටු කිරීම සඳහා යන ගමන. ඔන්න රනිල් ගැන දාපු අර්ථකථන. අන්නේ නිමා වූ කර්තව්‍යයන් ඉටු කර ගැනීම සඳහා රනිල් එන ගමන් මග පරාද කරන්න මහින්දව විනවන්න. ඔක තමයි පිළි. ඒක තමයි අරමුණ. ඒක තමයි අරමුණ.
ඒ තවත් හොඳට පැහැදිලි කරොත් අපි 2004 චන්ද්‍රිකා ගාවට ගිහිල්ලා තමයි ඒක වට්ටන්නේ. හරිද? අපි චන්ද්‍රිකාගෙන් එළියට එන්නේ නැවත ඒ ආණ්ඩු සුනාමි සහන මණ්ඩලය හරහා ඒ ව්‍යාපෘති එනකොට. හරි පැහැදිලි ඉතිහාසය හරියට. ඒ ගත්ත දේශපාලන තීන්දුව අද ආපස්සට හැරලා බලනකොට වැරදි කියලා හිතෙන්නේ නැද්ද? දේශපාලන තීන්දුව සැලකිල්ලට භාජනය කරන්න ඕන ඒ නිශ්චිත මොහොතේ තිබුණු සමාජ වටපිටාවට අනුරූපී වන පරිදි. ඒ අනුරූපී වන පරිදි ඒ නිශ්චිත මොහොතේ ගත යුතු තීන්දුව ගත්තා යයි කියන විශ්වාසයක් අපිට තියෙනවා. අවසන් කරන්න මට විරාමයට යන්න ඕනේ. මේ පිළිතුර මේ මම පිළිතුර දීගෙන බදින්න ඕනේ. පිළිතුර දෙනකොට මේ තා එකක් එනවා. ඕන එක තමයි. විරාමයට යන්න ඕනේ. ඔබ කාරණා කීපයක් මතු කරනකොට මේ මැද්දෙන් අනිවාර්යයෙන්ම අපි විරාමයට යන්න අවශ්‍යයි. මේ පිළිතුර ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ කියන්නේ එතකොට මේ බෙදුම්වාදී ව්‍යාපාරයේ සන්නද්ධ මේ බෙදුම්වාදී ව්‍යාපාරය පරාජයටපත් කිරීම සඳහා දේශපාලන ව්‍යාපාරයක් හැට අපි උපරිම කාර්යය අපි ඉටු කරලා තිබෙනවා. ඒක අපිට සයිමපත් වෙනවා. ඊළඟ සන්නද්ධ දේශපාලන ව්‍යාපාරයක් අපි විශ්වාස කරන සන්නද්ධ බෙදුම්වාදී දේශපාලන ව්‍යාපාරයක් අපේ රටේ පැන නගින තින්දකඩ ඉතාමත් අවමයි. ඉතාමත් අවමයි. එහෙනම් මොකද කරන්න? දැන් අපි කළ යුතු වන්නේ නැවත උතුරේ ජනයා සන්නද්ධ මේ දේශපාලන ව්‍යාපාරයක් කෙරෙහි තල්ලු වෙනවා වෙනුවට ඔවුන් මුහුණ දී තිබෙන ඔවුන්ටම වූ ආවේනික ගැටලු තිබෙනවා. සමාජයේ පොදු ප්‍රශ්නවල ඔහු ගොදුරු බවට පත් වී තිබෙනවා. ඒ නිසා නැවත අපේ රටේ බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයක් මතුවීම වැළැක්විය හැකි වන්නේ ඒ ජනතාවගේ සාධාරණ අයිතීන් ඒ ජනතාව පතුලේ මුහුණ දී තිබෙන ගැටලු වලට පෙනී සිටීමෙන් විතරයි. ඒක තමයි මේ නිශ්චිත මොහොතේ බෙදුම්වාදී දේශපාලන ව්‍යාපාරය පරාජයටපත් කළ හැකි වන්නේ. කවුරු හරි හිතනවා නම් දෙමළාට විරුද්ධව කැසපට කවා ගැනීම, දෙමළා හුදකලා කිරීම, සිංහල ජාතිවාදයේ පෝෂණය කිරීම, දෙමළා ප්‍රතික්ෂේප කිරීම, ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණීමත් ප්‍රතික්ෂේප කරමින් කවුරු හරි විශ්වාස කරන බෙදුම්වාදය පරාජයටපත් කරන්න පුළුවන් කියලා ඒක තමන්ගේ ඔළුව ඇතුලේ හදාගන්න හිතලුවක් විතරයි. හොඳයි. මේ රටේ බෙදුම්වාදී මේ නිශ්චිත මොහොතේ සන්නද්ධ මේ ව්‍යාපාරයක් නොමැති මොහොතක දෙමළ බෙදුම්වාදී දේශපාලන ව්‍යාපාරය පරාජයටපත් කළ හැකි වන්නේ ඒ දෙමළ ජනතාවගේ සාධාරණ දුක් ගැනවිල්ලේ නියමුවන් අපි බවට පත් වෙමි. ඒ නිසා එදා යුද්ධ වකවානුවේදී බෙදුම්වාදී දේශපාලන පරාජයටපත් කිරීම සඳහා මෙදියත් වූ ආකාරය ආකෘතියක් යුද්ධය අවසන් වූාට පසුව බෙදුම්වාදී දේශපාලන පැන නැගී තිබෙන ආකෘතියත් ඒ පරාජයටපත් කිරීම සඳහා වූ ආකෘතියත් අපි වෙනස් කර තිබෙනවා. අපේ ජනතාවම තිබුණේ නැවත අහන්න බෑ අපි ඊළඟට වෙන මාතෘකාවට එන්නේ. අපේ ජනතාවම තිබුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමත් සමගයි අද සලකුණේ සාකච්ඡා කරමින් සිටින අපි විරාමයක් අරගෙන එමු. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය. අපේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් සමග අද සාකච්ඡා කරමින් සිටින්නේ සලකුණේ. අපි එමු මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරන අපිට වටෙන් ගොඩක් දේවල් කතා කර කර එහෙම යන කාලයක් නැහැ. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව මම වෙනම තැනකින් පටන් ගන්න නැහැ. කෙලින්ම කතාවෙම පටන් ගමු. මොකද හේතුව ඒතො ලේසි අපිට කතා කරලා යන්න පහසුයි නැත්නම් කාලයක් කළමනාකරණය කර ගන්න අවශ්‍යයි. ජනතා විමුක්ති පෙරමුණට බරපතල චෝදනාවක් එල්ල වෙනවා. ඒ තමයි ඊබ්‍රහීම් මේ සහෝදරයන් පිළිබඳව කතා කරන විට මේ ඊබ්‍රහීම් කියන ව්‍යාපාරිකයා ජනතා විමුක්ති පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කළත් ඔහු ඔබේ පක්ෂයේ ජාතික ලැයිස්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂකයෙක් කියන කතාව. මේක බරපතල චෝදනාවක් විදිහට එල්ල වෙමින් තිබෙන කාරණාවක්. ඒ නිසා අපි මෙතනින්ම කතාව පටන් ගමු. බරපතල චෝදනාවට දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක්. පරිණි බව ඇත්ත. නමුත් ඒ චෝදනාව දැන් පාස්කු කොමිෂන් වාර්තාවත් සමග නැවත කරලියට විත් තිබෙනවා. මට කලින් ඔයා කියනවා ගොඩක් ඒවා. ඉතින් මේ බරපතල චෝදනාව පිළිබඳව ඉතාමත් බැරෑරුම් ලෙස අවුරුදු දෙකකට ආසන්න කාලයක් මම හිතන්නේ මෙතනත් අවස්ථා තුනක් විතර මම පැහැදිලි කරලා තිබෙනවා. මම නැවතත් පැහැදිලි කරන්නම්. 2015 ඔහු අපේ ජාතික ලෙස්තු නියෝජනය කරනකොට ඔහුට ඒ වන විටත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසිනුත් ජී.එල්. පීරිස් කර්මාන්ත අමාත්‍යවරයා විසිනුත් රත්නසිරි වික්‍රමනායක අග්‍රාමාත්‍යවරයා විසිනුත් විවිධ අවස්ථාවල ඔහුගේ මෙහෙය අගයමින් ඔහුට සම්මාන ප්‍රදානය කළා තිබුණා. සහතිකපත් එක මන් දන්න සමහර නාමයන් ඔය කියන්නේ අපනයන සම්මාන. ඔව් අපනයන සම්මාන පුද කරලා තිබුණා. එතකොට ඒ වගේම අපි හිතන අපේ දේශපාලන ව්‍යාපාරය ඒ කියන්නේ දැන් පන්තියක් හැටියට සිංහල දෙමළ මුස්ලිම් අය උඩ පන්ති එකතු වෙලා ඉන්නවා. දැන් මම ඔබට ඇහුවොත් අපේ රටේ ප්‍රධානම ධනපතියන්ගේ ලැයිස්තුව ගත්තොත් ඒක දෙමළ සිංහල මුස්ලිම් ભેදකින් තොරව ඉන්නවා.
අපේ රටේ වංචනික ඇඟිලිස්සුවක් ගත්තොත් දෙමළ මුස්ලිම් සිංහල එකට එතන ඉන්න. හැබැයි පහළ පන්තිමේ ව්‍යාපාරයක් ලෙස ගත්තොත් පහළ මිනිසුන්ගේ ව්‍යාපාරයක් තාමත් අවශ්‍ය විදිහට දෙමළ සහ මුස්ලිම් නියෝජනයක් සකස් වෙලා නැහැ. උදාහරණයක් ගත්තොත් අපි. ඒ නිසා අපිට මුස්ලිම් සමාජය ආමන්ත්‍රණය කරන්නත් ඔවුන්ගේ නියෝජනයක් අපේ ජාතික ලේස්තුව තුළ පිළිබිඹු කරන්නත් අපි ඉබ්‍රාහීම් ඔහුට නාම යෝජන ලබා දුන්නා. ඔබ ඌව පුද්ගලිකව දැනගෙන හිටියද? අපි ඒක දේශපාලන ව්‍යාපාර සමග බැඳිලා හිටපු කෙනෙක්ද? 2004 ඉඳන් අපිත් එක්ක සමීපව වැඩ කරා. නමුත් ඔහු අපේ දේශපාලන පක්ෂ ක්‍රියාධරයෙක් නෙවෙයි. මොකද ජාතික ලේස්තුව එහෙම අයගේ නෙවෙයිමනේ දාන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් මොරටු විශ්වවිද්‍යාලයේ පහුගිය කාලේ හිටපු උපකල්පතුමා අපේ ජාතික ලේස්තුවේ සමාජිකයෙක් වුණා. නමුත් ඔහු අපේ පක්ෂ සමාජිකයෙක් නෙවෙයි. ඒ කියන්නේ ඔහු අක්ෂය අරමුදල් වලට සප්පායම් වෙච්ච කෙනෙක්ද? නැහැ. නමුත් අද සමාජ මාධ්‍ය වල මේ පෝස්ට් එකක් ගියා මේක ලාල්කාන්තගේ. මේක ඔබ කියන්නේ මේක මොකද මීට පෙරත් ලාල්කාන්තගේ මේ මෙසේජ් එකක් ගිහිල්ලා ඊට පස්සේ ඔහු ඔව් නෑ පැහැදිලි කරන්න ඌණ පූර්ණ අවශ්‍ය නෑ. නෑ ඒක තමයි මම කියන්නේ ඊට පස්සේ ඒක නෑ කිව්ව එක මම අහන්නේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපිට ඇති එකම චෝදනාව මොහොමඩ් ඉබ්‍රාහීම් ජාතික ලැයිස්තුවට ඇතුළත් කර ගැනීම. මේ පිළිබඳව මම පක්ෂය ඇතුලේ කීපවරක් හඬ නැගුවා. නමුත් මගේ උත්සාහයට වඩා ඉබ්‍රාහීම්ගේ මුදල් පක්ෂය ඇතුලේ බලවත් වුණා. අසීමිතව වියදම් කරන මුදලට ප්‍රතිපත්ති පාවා දුන්නා වර්තමාන නායකයා. මේ ලාල්කාන්තගේ නමින් මේක හරිද? මට දෙන්න පොඩ්ඩක්. මේක දෙන්නේ කොහොමද? දෙන්න බෑ. දුර අපි දෙන්න දුර වැඩි. මම දෙන්න විරාමයක දෙන්න. මම කියන්නේ විවර වෙන්නේ. ඔන්න මට දෙන්න පුළුවන්. චමුත මම සතුටු වෙනවා. නෑ එතන පොඩි කොටසක් මන්ත්‍රීතුමා සමාවෙන්ම එකතු කරන්න. දැන් මෙතන නෑ මේකට මම සම්බන්ධ කරන්නේ. නෑ මේක සම්බන්ධ කාරණයක්. නෑ ඔය වැඩේට අවසන් කරන්න. ඔය වැඩේට මම එකඟ නෑ පොඩ්ඩක් ඉන්න. නෑ මේකට සම්බන්ධ කාරණයක් මන්ත්‍රීතුමා. ඒ කියන්නේ පොඩ්ඩක් ඉන්නකෝ. එකක් තමයි මගේම පළමුවෙනි ප්‍රශ්නය හොය ඉබ්‍රාහීම් ගැන. මම ඉබ්‍රාහීම් ගැන පැහැදිලි කරමින් එනකොට ඒකට ඌණ පූර්ණයක් ලෙස තව ප්‍රශ්නයක් ඇහුවා චමුදිත. දැන් චමුදිත අහපු ප්‍රශ්නෙට තව ඌණ පූර්ණයක් ලෙස ඔබතුමා ප්‍රශ්නයක් අහනවා. තව මම කියන්නේ ඒක සාධාරණ නෑ. හරි අපි පිළිතුර ඉපස් කරාම හරි. මොකද්ද එහෙම? මම දැන් ඉස්සෙල්ලා ඒකට පැහැදිලි කරලා ලාල් සංසෝධනයකට පැහැදිලි කරා. එතකොට ඉබ්‍රාහීම් එහෙම තැනක හිටියා. ඒ නිසා ඔහු අපේ ජාතික ලේස්තු නියෝජනය කරා. එතකොට අපි කිසිසේත්ම අපි වතරක් නෙවෙයි මම හිතන්නේ සම්මාන දෙනකොට ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවර රත්නසිරි වික්‍රමනායක හෝ කිසිවෙක් ඔහුගේ දරුවන් නෙවෙයි සබත්තාවයක් තිබෙන බව දැනගෙන හිටියේ නෑ. බුද්ධ්‍යංශ 8ක් තිබුණා. ඒ කිසිවෙකුටත් මේ කිසිවක් වාර්තා වෙ තිබුණේ නෑ. නමුත් ඊට පස්සේ ඔහුගේ දරුවන් ප්‍රහාරයට සම්බන්ධ වී තිබුණා. ඔහු අත්අඩංගුවට අරන් තිබෙනවා. ඉතින් නීතිය අනුහට ගත හැකි ක්‍රියාමාර්ග ගත යුතුයි. ඊළඟ චමුදිත මේක සලකුණ හිරු නාලිකාවේ ප්‍රෝග්‍රෑම් එක. ඒතකොට අපි දන්නවා දැන් අපේ රටේ නිල සහ වගකීම් සහිත නාලිකා මාධ්‍ය ආයතන තිබෙනවා. ඒතකොට මම හිතනවා යමක් හිරු නාලිකාවෙන් ප්‍රකාශයටපත් කරාට පස්සේ ඒකේ වගකීමක් තිබෙනවා. ඒක යම් පිළිගැනීමක් තිබෙනවා කියලා මම උපකල්පනය කරනවා. එතකොට ඔබ එම නාලිකාවේ දේශපාලන වැඩසටහන මෙහෙවන ප්‍රධානිය. ඒ ප්‍රධානියා මගෙන් ප්‍රශ්නයක් අහනවා ලාල්කාන්ත කිව්වා යයි කියන පෝස්ට් එකක් ගැන. එතකොට හිරු නාලිකාව පිළිබඳ තියෙන විශ්වාසය සහ ගෞරවය මත පදනම්ව ඔබ ඒ ප්‍රශ්නේ මගෙන් අහනකොට ඔබට එහෙම ප්‍රශ්නයක් පැන නැගුණා නම් මට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔබ පෝස්ට් එකක් උපුටා මගෙන් ඒ ප්‍රශ්නේ අහනකොට මා හිතනවා නාලිකාව පිළිබඳ තියෙන ගරුත්වයට තමයි හැලුවක් වෙන්නේ. ඇයි? නාලිකාවක ගරුත්වයක සහ වටිනාකම තිබෙන්නේ එහි තිබෙන උපකරණ සහ ඒ තියෙන සංනිවේදන මාර්ග සහ ඒ තියෙන කැමරා මත නෙවෙයි. ඒ නාලිකාවේ වාඩි වෙන පුද්ගලයන් මත. හරිද මා කියන්නේ? ඒ නිසා මම දැනගන්න කැමතියි ඔබ උපුටා ගත්තු එක පිළිබඳව ඔබ වග කියනවාද? නෑ මේ සමාජ මාධ්‍ය හරහා සමාජ මාධ්‍ය වල ගියපු ඒවා මම එක පැත්තකින් මට සමාජ මාධ්‍ය හරහා විවිධ දේවල් මතුවෙනවානේ. ඒවා අපිට ඒවා අපිට විශ්ලේෂ කරන්න පුළුවන්. මේ වගේ සාකච්ඡා කිරීම හරහා මේක සත්‍යද අසත්‍යද මම හෙව්වේ. මේක නිල ප්‍රකාශයක්ද නැද්ද කියන කාරණා. මා කියන්නේ සමුදිත එවැනි ප්‍රකාශයක්. එවැනි ප්‍රකාශයක් කරනකොට යම් තමන්ට මම ප්‍රශ්නයක් ඇහුවොත් ඔබෙන් ඒ ප්‍රශ්න පිළිබඳව මටත් විශ්වාසයක් තියෙනවා. මම එහෙම ප්‍රශ්නයක් නෑ දැන් මේ සමාජ මාධ්‍ය අර ඔබේ විශ්ලේෂණ ගන්න නැතුව කතා කරන්නේ. අවසන් කරේ නෑ. ජනාධිපතිවරයා කතා කරන සමාජ ඒක තමයි කියනවා දැන්. මට එකකටකින් චමුදිතේ ප්‍රශ්න හැසීම ගැන පුදුමයක් නොවන්නේ එවැනිම ෆේක් නිවුස් එකක් ව්‍යාජ නිවුස් එකක් ජනාධිපතිවරයා ආද උපයෝගී කරගෙන තියෙන නිසා. ඒ නිසා රටේ ජනාධිපතිවරයාත් මම දැක්කා JVP පරිසරවේදියෝ කියලා.
නෑ මට ඕන නම් මේක නොහා යන්න තිබුණා. අපිට හිස්තනක් තියලා යන්න බෑ. කියන්න දෙන්න පුතේ. කිව්වා ඔබ දැන් මම මේ කියමින් ඉන්නේ. මතක් නෑ ඔබ කියමින් ඉන්නේ ඒ කතාව නෙමෙයි. ඔබ කියන්නේ මම මේක අහපු කාරණාව ගැන කතා කරන්නේ. ඒක ඇයි ඇහුවේ කියන එක. ඔබ ඒක මතක් කරගන්න. ඇයි ඒක ඇහුවේ කියන එක. ඒක මම කතා කරනකොට මම කතා කරනකොට ඔබට ආයේ මෙහෙම කිව්වන හොඳයි කියනවා මතක් වෙනවා කියන්න එපා. නෑ නෑ මතක් වෙනව නෙමෙයි. මම කියන්නේ ඔබ අහන්නේ ඇයි මේක ඇහුවේ කියලා. මම කියන්නේ හරි. මගේ ප්‍රශ්නයක් මම කියන්නේ තියෙනවා. ඒකට ජනාධිපතිවරයාත් හරිද? එවැනි තරකට පත් වෙලා තියෙන තත්වයක් ඇතුලේ ඔබේ ප්‍රශ්න ඇහුවා මගෙන්. මම ඉතා වගකීමෙන් කියන්නේ ලාල්කාන්ත සහෝදරයා කිසිදු තැනක කිසිදු විටක එවැනි ප්‍රකාශයක් කොට නැහැ. ඊළඟ අපේ ජාතික ලැයිස්තුවේ සියලු දෙනා පිළිබඳව මාත් ඇතුළුව ලාල්කාන්ත සහෝදරයාත් ඇතුළු අපි සියලු දෙනා එම ජාතික ලැයිස්තුව පිළිබඳව වගකීම බාර ගන්නවා. ඒ නිසා වෙනත් පක්ෂ වලට අදාළ වෙන්න පුළුවන් අරය අපිට දාලා මෙහා අපිට දාලා මගාරින්න අපි දේශපාලන ව්‍යාපාරයක්. ඒ කියන්නේ එක පැත්තකින් මේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා වැරදි විතරක් නෙවෙයි ජාතික ලැයිස්තුව සකස් කිරීමේදී මමද ලාල්කන් සහෝදරයට ටිල්ලින් සහෝදරයට අනිකුත් සියලු සහෝදරුන්ට මධ්‍යම කාර්ය සභාව නියෝජනය කරන සියලු දෙනාගේ සාමූහික අදහසකින් තමයි එම ලැයිස්තුව සකස් හරි. වෙන්නේ. අපි බලමු දැන් විවිධ අදහස් විවිධය පළ කරනවා මේ අමාත්‍ය සරත් වීරසේකර මහතා පසුගියදා දැක්වූ අදහසක්. සස්සාලිව නීතිපතිතුමාගේ උපදෙස් පරිදි තමයි මේ අත්අඩංගුවට අරන් තින්නේ දේශපාලන පරිගණකයන් නෙවෙයි. ජාතික ආරක්ෂා සම්බන්ධව මෙවැනි ප්‍රකාශ කරන්නන්ට ඔබතුමා දෙන්නේ පඩේඩි කුමාර. ඒක තමයි මේ වගේ ප්‍රකාශ කරනවා අනුර කුමාර දිසානායකත් කියලා තියෙනවා මම මේ පුස්වෙඩිලි කතාව තමයි කියන්නේ කියලා. පාසක බහරේ ඉල්සාම් සහ ඉන්ෂාම් තමයි මරාගෙන මැරෙන සහෝදරයන් දෙදෙනා. ඔවුන්ගේ පියා තමයි ඉබ්‍රහීම්. ඔවුන් තුන්දෙනා තමයි ලක්ෂ 300ක් දුන්නේ සහරාන්ට මේ ප්‍රහාරය කළන්න. ඒතකොට ලක්ෂ 300ක් දුන්න ඉබ්‍රහීම් තමයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවේ ඉන්නේ. ඉතින් ඒ සම්බන්ධ වුණොත් මම හිතන්නේ අනුර කුමාර දිසානායකට දුර අනාගතයෙන්ම පැහැදිලි කිරීමක් කරන්න වෙයි. ඒ නිසා එයාගේ පුස්වෙඩිලි කතාවට අපිට රැවටෙන්නේ නැහැ. ඒවා ජීව උණ්ඩුද කියන එක ඉදිරියේදී අනුර කුමාර දිසානායකටම බලන්න පුළුවන් වෙයි. ඒකට උණු පුරුණක් තියෙනවා. හොඳයි දැන් ඔහු කියන්නේ ඔබ කිව්ව කතාවට උත්තරයක් දෙන්නේ මේ දැන් ළඟදිම ප්‍රකාශයක් දෙන්න පවා කැඳවීමක් ලැබෙන බවක් තමයි කියන්නේ මේ ඉබ්‍රහීම් ජාතික ලැයිස්තුව ඇතුළත් වීම පිළිබඳව කියන කාරණා සූදානම් දෙන්නේ දැන් ප්‍රකාශයක් කරන්න වාගේ ප්‍රශ්නයකට සම්බන්ධව දැන් ඔබතුමාගේ විග්‍රහයටම අනුව දැන් අනිත් දේශපාලන සන්ධානයන් කෙසේ වෙතත් ඔබතුමාලා සෑහෙන වගකීමෙන් කටයුතු කරන පිරිසක් කියන එකනේ ඔබ හොවා දක්වන්නේ. ඉතින් ඒක ඇතුලේ ඒ ජාතික ලැයිස්තුවක ඒ දේශපාලන ක්‍රියාකාරීත්වයක් ඇතුලේ දෙවැනි පුද්ගලයෙක් සිටීම පිළිබඳව අපිට එහෙම ලකුණු ගන්න පුළුවන්. මෙහෙමයි. ඒක එකක් තමයි මා ඒ කමිෂන් වාර්තාවත් ඒ ක්‍රියාවලියත් කියපුවාම මේ පැන නැගුණු කාලවකවානු එහිදීත් වුණු ආකාරය ඒවා ගත්තාම මා ගොඩක් පැහැදිලි කරන්න යන්නේ නැහැ. නමුත් මා හිතනවා 2015 දී එවැනි සබත්තාවයක් තිබුණා අපිට ඇත්තටම අවබෝධයක් නැහැ. එම් විය හැකි. ඒක දේශපාලන ව්‍යාපාරයකට පපණක් නෙවෙයි. රාජ්‍ය බුද්ධ්‍යංශ ගණනාවක් ක්‍රියාත්මක වෙන කිසිවකට අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි මා එකක් වගකීමෙන් කියනවා එතනින් පසුව අප කිසිසේත්ම ඔහු ආරක්ෂා කරන්න ඔහුව බේරා ගැනීම සඳහා අපේ මැදිහත් වීමක් නෑ. අපේ සාපි කියන්නේ රයිට් ඔහු අපේ පක්ෂ ජාතික ලැයිස්තුව ඔහුට ඒ අදාළ මොකද්ද වගකීමට වැරද්දට අනුව දඬුවම් ලබා දීම සඳහා නීතියෙන් කටයුතු කරන්න. ඔබ කියන්නේ ඒක තමයි දේශපාලන ව්‍යාපාරයකට විය හැකි දේ. අපේ රටේ තියෙන්නේ දේශපාලකයන්ු මේ පොදු සමාජින්ම ගොඩනැගෙන කණ්ඩායම්. දේශපාලනේ තියෙන ප්‍රශ්නේ දේශපාලකයා වැරද්දක් කරන එක පමණක්ම නොවේ. ඒ දේශපාලකයාගේ වැරද්ද වසාගෙන ඔහු ආරක්ෂා කිරීම සඳහා එම දේශපාලන පක්ෂ මැදිහත් වීම. ඒක තමයි බරපතලම ප්‍රශ්න. ඉතින් අපි එවැනි මැදිහත් වීමක් කරන්නේ නැහැ. ඊළඟ සරත් වීරසේකරගේ ප්‍රශ්නේ සරත් වීරසේකර ওই ප්‍රශ්නේ හදිසි. දැන් ඔබ ගත්තොත් පාසු කොමිසම අවුරුදු 1කමාරක් විතර තිබුණා. දැන් මේ මොකද්ද සිදුවීම සිද්ධ වෙලා අවුරුදු දෙකකට ආසන්න වෙලා තිබෙනවා. කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවුරුදු දෙකක පරීක්ෂණයක් තිබුණා. ඒ කිසිදු අවස්ථාවක මම හෝ මගේ පක්ෂයේ කිසිවෙක්ගෙන් ප්‍රශ්න කරන්න කියලා නිමිත්තක් ඇවිල්ලා නැහැ. ඒතකොට සරත් වීරසේකරට හදිසියෙම නිමිත්ත ආවේ කොතනින්ද? මම ඔහුට ප්‍රකාශ කරනවා ඔහු පුස්වෙඩිල්ලක් කියලා. මම නිකන් නෙවෙයි කිව්වේ. ඔචාප ඔබ කිව් පරිදිම මොකක් හරි සමාජ ප්‍රශ්නයක් කෙනෙකුට මේගොල්ලෝ විවිධ ප්‍රවෘත්ති නිර්මාණය කරනවා. එක විටකදී සරත් වීරසේකර කිව්වා ඔහු පළාත් සභා අමාත්‍යවරයාට පළාත් සභාව හොසි කරනවා කිව්වා. හැබැයි ආණ්ඩුව පළාත් සභාව ඡන්දෙ තියන්න දෙනවා. ඔහු කිව්වේ පළාත් සභාව හොසි කරනවා කියන එක නෙමෙයි. ඒක ඔහුගේ පුද්ගලික මතයක්. ඔහු කිව්වා ඔහුට අයිති බලයක් නැහැ පළාත් සභාව හොසි කරනවා. පළාත් සභාව ඇමති, පළාත් පාලන පළාත් සභාව ඇමති. එහෙනම් ඔහු කියන්න ඕන මා ආණ්ඩුවේ පළාත් සහ පළාත් පාලන ඇමති වුවද
ඒ අමාත්‍ය දුරට අදාළ සරත් නෙවෙයි මේ නිකන් සරත් කතා කරන්නේ. එහෙම කියන්න එපා. හරිද? ඒක ආණ්ඩුව කිව්වට පස්සේ පළාත් සභාව එයා කිව්වට පස්සේ පළාත් සභාව හොසි කරනවා කියලා ආණ්ඩුව පළාත් සභාව තියෙනවා. මම කිව්වා පුස් නෙවෙයිද? ඊළඟ ඔහු කියනවා තරුණයන්ට අවි ආයුධ පුහුණුව දෙනවා කියලා. හමුදා පුහුණුව දෙනවා. දුන්නද? මම කිව්වා පුස්. ඒ කියන්නේ දුන්න නම් හොඳයි කියලාද ඔබ නෑ කියන්නේ? දෙන්නම හොඳයි නෙවෙයි. ඔහුගේ ප්‍රකාශ සහ ඔහුගේ ක්‍රියාකාරීත්වය ඔබ කියන්නේ කිව් දේවල් ඉටුන්නේ නැහැ කියන එක. කිව් දේවල් ඉටුන්නේ නැහැ කියන එක. ඔහු නිකන් ඔය වාචාලකමටයි ලදරුකමටයි අපරිණතකමට ඔහි කියවන කෙනෙක්. හැබැයි ඔහු කියන බරපතල ප්‍රශ්න. ඔහු කියන බුර්කා තහනම් කරනවා කියලා. ඒතර සමාජ විශාල සාකච්ඡාවක් ගොඩනගෙනවා. හරිද? එතකොට ඔහු අමාත්‍යවරයෙක්ට මේ ප්‍රකාශ කරනවා ඒවා හිස් වැකි. අඩුම තරමේ කැබිනට් පත්‍රයව කැබිනට් මණ්ඩලයටවත් දාලා නැහැ. හරිද? දෙරමම කියන ඊට පස්සේ කියනවා එංගලන්තේ ගිහිල්ලා මොකක්ද අර පුස්තකාලේ තියෙන ලන්ඩන් පුස්තකාලේ තියෙන ලංකාවේ පුස්කොළ පොත් ඒව අරන් එනවා කියනවා. හරිද? ඉතින් අර්බුද වැසීම පැත්තෙන් ඔහු ඒක සාර්ථක තමයි නැද්ද? ඒක තමයි මම කියන්නේ. ඒ නිසා තමයි අපි පුස්වැඩිල්ලක් නෙමෙයි සාර්ථකයි. නෑ ඒගොල්ලන්ගේ අර්බුද වැසීම පැත්තෙන් සාර්ථක වෙන්න පුළුවන්. නමුත් ඒක එළිදරව් කිරීම අපේ වගකීම. ඉතින් මම මේ වගකීම ඉටු කරා. මේ වගකීම ඉටු කරපුවාම සරත් වීරසේකර මට කියන ඔබ පාස්කු ප්‍රහාරය පිළිබඳව ඔබ කැඳවන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? සරත් වීරසේකරට විරුද්ධව යම් ප්‍රකාශයක් කරපුවාම ඔහු මොකද කරන්නේ? ඔහු පොලිස් භාරය ඇමති නිසා පොලිසිය මෙහෙවන මට විරුද්ධව කරන්න පුළුවන් දෙයක්. සරත් වීරසේකර වැඩක් නෑ යත්තේ වැඩි කියලා හරිද? එයා මතක තබා ගන්න ඕන. පොලිසිය කියන්නේ එයාගේ ගෙදර ඉන්න සිවිල් බට කණ්ඩායමක් නෙවෙයි. තේරුණාද? පොලිසිය කියන්නේ මේ රටේ ඉටු වෙනවද නැද්ද වෙනම දෙයක්. නීතිය හා සාමය ඉටු කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් බලය දී තිබෙන ආයතන. ඒක බාර ඇමතිවරයා. ඒ ඇමතිවරයාට මොකක් කරේ කියපුවම ඔහු කියන එයා කොමිසමට ගෙනියනවා. එයා CID එකට ගෙනියනවා. එයා මොකද කියන්නේ? එක පැත්තක ඔහුට බාර දීපු වගකීම ඔහු හරියට කරනව වෙන්න බැරිද? ආණ්ඩුව බාර දීපුවක් කියන්නේ. ඉතින් ඒක තමයි. ආණ්ඩුව බාර දීපු වගකීම අපි තේරුම් ගන්න තියෙන ගැසට් එකේ තියෙන වගකීම. හරි. ගැසට් එකෙන් ජනාධිපතිවරයා අමාත්‍යවරයෙක් පත් කරනකොට ඔහුට තියෙන පනත් සහ ඔහුට තියෙන වගකීම් ගැසට් නිවේදනයේ ඉටු කොට තිබෙනවා. හැබැයි ගැසට් නිවේදනයේ කිසිවක් කොතනකවත් නැහැ ඔහුට යමක් විරුද්ධව ප්‍රකාශ කරොත් ඒ ප්‍රකාශ කරපු කෙනාගෙන් කට උත්තර ගන්න. හරි. ඉතින් ඔහු තමන්ගේ පෞද්ගලික බට කණ්ඩායමකට පොලිසිය මෙහෙවනවා. මට කියන්න මේ මාතෘකාවේ ඊළඟ කොටස මේ කොටස ඊළඟ කොටසට යන්න කලින් ඔබ හිතන විදිහට දැන් ඔබ ඉබ්‍රහීම් ජාතික ලැයිස්තු ඉන්න අතරේ කාලයක් දැන හඳුරගෙන ඉන්නේ නැතිනේ. පාස්කු වාර්තාවේ තියෙනවා නිලාම් ලංකාවේ මුලින්ම සිරියාවට ගිය පුද්ගලයාගේ තාත්තට ලක්ෂ 45ක් දීලා තිනවා ඉබ්‍රහීම් සහෝදරවරු. ඊට පස්සේ ඉබ්‍රහීම් සහෝදරවරු සහරාන්ගේ මල්ලි රිල්වාන්ට ලක්ෂ 350ක් දීලා තියෙන එකෙන් ලක්ෂ 50ක් සයින්ද මරුදු ගෙදර බෝම්බ පුපුරන වෙලාවේ හම්බ වෙලා තියෙනවා. කඩු බෙදීමේ සිද්ධියේ ඉඳලා මේ කඩු 1300ක් ඇවිල්ලා ඔය සහෝදරවරු බෙදීමේ සිද්ධියේ ඉඳලා ඔවුන්ගේ නම් ගෑවිලා තියෙනවා මේ රිපෝට් එක අනුව. ඔබ හිතන්නේ තාත්තා දරුවන්ගේ දේවල් නොදැන සිටියා වෙන්න පුළුවන් මම කියලා? විශ්වාස කරන්නේ ඒක. මම විශ්වාස කරන්නේ නැහැ. එහෙම වෙන්න පුළුවන් කියලා මම ඕනෑම අහන්නේ. තාත්තෙක් තමන්ගේ දරුවන්ගේ වෙනස් චලනයක් තිබෙනවා නම් ඒ තාත්තට ඒක තීරුම් ගත හැකියි. හැබැයි ඒ චලනයේ ප්‍රමාණය, ඒකේ ගැඹුර, ඒකේ දිගපළල පිළිබඳ අවබෝධයක් තියෙනව නැද්ද කියලා මට සාහිතිකයක් නැහැ. ඒක ඔහු මා හිතන්නේ අවුරුදු දෙකක් විතර දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවගෙන ප්‍රශ්න කරලා තිබෙනවා. ඒ ප්‍රශ්න වලින් එළිදරව් වෙලා ඇති. ඉතින් දැන් ඒ කතාව පැත්තකින් තියමු. දැන් අලුත්ම කතාව රෂීඩ් අක්බාර් මෞලවිවරයා ජමාතේ ඉස්ලාම් සංවිධානයේ දිගු සතිය අත්අඩංගුවට පත් වෙනවා. දැන් ඔහු කියන්නේ ඔහුගේ ජමාතේ ඉස්ලාම් සංවිධානයත් ජාතික ජනබලවේගයේ සමාජික සංවිධානයක් වශයෙන් මේ තොරතුරු වාර්තා වෙනවා. දැන් එතකොට මේ කාරණාව මොකක්ද කියන්නේ? දැන් ඉබ්‍රහීම් විතරක් නෙමෙයි. දැන් ඊළඟ තවත් කාරණා. ඒ කියන්නේ පාස්කු වාර්තාවෙන් විවිධ පුද්ගලයන් සහ සංවිධාන පිළිබඳව අදහස් දීලා තිබෙනවා. ඒක බොදු බල සේනා තහනම් කළ යුතුයි කියන යෝජනාව එකේ තිබෙනවා. ඒ වගේ මේ ජමාතේ ඉස්ලාම් කියන සංවිධානය තහනම් කළ යුතුයි කියන යෝජනාව එකේ තිබෙනවා. ඉස්ලාම් සහ ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාර දෙකම තහනම් කළ යුතුයි කියන යෝජනාව තිබෙනවා. ඒ වගේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට විරුද්ධව අපරාධ චෝදනා ගොනු කළ යුතුයි කියන චෝදනාව තිබෙනවා. එනිසා මේකේ චෝදනා රැසක් තිබෙනවා. චෝදනාවට භාජනය වෙච්ච අය මා දැක්කා බොදු බල සේනා නායක හාමුදුරන් වහන්සේ ප්‍රකාශ කරා ඔහු මේක වාර්තාවකට පිළිගන්නේ නැහැ කියලා. ඒ වගේම මම දැක්කා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඔහු චෝදිතයෙක් ඔහුත් මේ වාර්තාවගේ පක්ෂම මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්න ලැබුවා. ඔබ පිළිගන්නවද වාර්තාව? පක්ෂ නායකයෙක්. මායක පසු කියන්නේ එතකොට ඔහුත් ඒක ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඊළඟ ජමාතේ ඉස්ලාම් කියන සංවිධානයත් ඔවුන්ට යම් පැහැදිලි කිරීමක් ඔවුන් ගැන තියෙනවා. ඒක ඔවුන්ගේ ස්ථාවර. ඒතර අපි ඇයි අපේ ජාතික ජනබලවේගයේ කොටස්කරුවෙක්ද ඔහු?
ජමාත ඉස්ලාම් කියන සංවිධානය ගොඩ නැගුවේ අපේ රට 1954. ඒතර ඒක ටිකක් 1954 ඉඳන් දැන් ගත්තොත් දිගු කාලයක් තිබෙන සංවිධානයක්. ඔහු මුස්ලිම් ජනතාවත් එක්ක විශාල වැඩ කටයුතුක් කරමින් තිබුණා. ඒතර අපි ජාතික ජන බලවේගයේ ගොඩනගන අවස්ථාවේදී 1954ද? 54. 47 නෙමෙයි. 47 මම හිතන්නේ ඒගොල්ලන්ගේ ඔය මා දන්න විදිහට 54. ඔබ 47 කියනවනම් මට ඒක ප්‍රශ්නයක් නෑ නෑ. මම විවාදයට යනවා නෙමෙයි මල්ලිකම්. මා දන්නේ මම 54. මොකද අපි ඉන්දියාවට පෙර අපි ඉන්දියාවේ 1962. ඔව් මා දන්නේ මා ඊතර කියන්නේ මම මේ සංවිධානය ගැන කියන්නේ. ඔය සංවිධානය තමයි කියන්නේ. සංවිධානය ගැන මා කියන්නේ 1954 පිහිටවලා තිබුණා. ඔව් මුස්ලිම් සමාජයත් එක්ක වැඩ කරලා තියෙනවා දීර්ඝ කාලයක්. ඔවුන් අපේ ජාතික ජන බලවේගයේ පංගුකරුවෙක් හැටියට අපේ සංවිධානය සම්බන්ධ වුණා. හැබැයි ඒ වෙලාවේ අපේ ජාතික ජන බලවේගයේ අරමුණ තිබුණේ අර මොකද්ද සටන් ඒ කියන්නේ මෙහිම ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාම. දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය කිරීම නෙවෙයි. නමුත් ජාතික ජන බලවේගයේ ගොඩනගලා මාස 3ක් විතර ආසන්න වෙනකොට ජනාධිපතිවරණයට දින නියම වෙනවා. ඒ වෙලාවේදී අපි ජාතික ජන බලවේගයේ දේශපාලන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරනවා. දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කරනකොට ඔවුන් ජාතික ජන බලවේගය කියන දේශපාලන පක්ෂයෙන් අයින් වෙනවා. හොඳද? ඕක තමයි ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ගැන. අයින් වෙනවා? ඔව්. ඒ කියන්නේ දැන් මේ වෙලාවේ ජාතික ජන බලවේගය කියන දේශපාලන පක්ෂය උන් කොටස්කරුවෙක් ඒ නෙවෙයි. කියන්නේ දැන් මේ මොහොතේ මේ මොහොතේ නෙවෙයි. ජනාධිපතිවරණය ඒ කියන්නේ අපි ජනාධිපතිවරණයට මුහුණ දෙන දේශපාලන පක්ෂයක් නෑ මගේ තියෙන ප්‍රශ්නය මෙච්චර මොනවා වුණත් අපි වෙන කතා පැත්තකින් ජවිපේ නායකයා සහ ජවිපේ දේශපාලන ප්‍රතිපත්තිය පිළිබඳ ඇතම් බොහෝ අය කතා වෙනවානේ. ඇයි ජවිපේට අවස්ථා දෙකකදී මේ වගේ ප්‍රශ්නයක් දැන් රෂීඩ් අක්බාර් මෞලවි ඉවරයා දැන් අත්තරංගුවේ ඉන්න. ඔහු පැහැදිලිව අපි කලින්ම කතා කරමු. මාමනැල්ල බෝම්බ සිද්ධිය හා මේ බුදු පිළිම සිද්ධිය හා සම්බන්ධ ෂාහිඩා සහදික්ගේ පියාගේ සහෝදරයා කියන්නේ බාප්පා. ඒතකොට දැන් අත්තරංගුවට පත් වෙච්ච මේ බයියත් දියුරුම දුන්න ෂාහිඩා ඔය පවුලේ මේ මරහගෙන මරන සහරාන්ගේ කාන්තාව මේ ඇයගේ බාප්පා. ඉතින් මේ ඔබට මේ දැනගෙන තිබුණ නැද්ද මේ තොරතුරු? අපි කිසිසේත්ම අර ප්‍රහාරයට මෙයා සම්බන්ධයි මේ ප්‍රහාරය පිටුපස්ස මෙයා ඉන්නවා. ඔයා කියන එකවත් මම පිළිගන්නේ නැහැ. ඒක මම කියන එක මම කියනවා නෙමෙයි මම කියන්නේ මේ පාස්කු රිපෝට් එකේ තියෙන මම කියන්නේ නෑ රිපෝට් එකේ තියෙන අඩුපාඩුකම් ඒක තමයි මම ඇහුවේ නෑ ඒකට පිළිතුර අපි වෙනම අවස්ථාව දෙන්න බෑ. කියන්නේ රිපෝට් එකත් ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විසින් තමයි ඒ කොමිසම පත් කරේ. පත් කරපු ජනාධිපතිවරයා ඔබ ඉන්න කාලේ ඔහු ගාව ඒ ජනාධිපතිවරයාම දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ වාර්තාව ප්‍රතික්ෂේප කරනවා. නිසා ඒකේ අඩුපාඩුකම් වෙනස්කම් තිබෙනවා. ඒ නිසා අපි වාර්තාවෙන් පසුව සැබවින්ම සිද්ධ වෙන්නේ මොකද්ද කියලා අපි බලන්න. නෑ ඔබ පිළිගන්නේ නැහැ කිව්වේ මාවනල්ල සිදුවීම ඒවද පිළිගන්නේ නැහැ කිව්වේ. මම දන්නේ නැහැ ඒවා. නෑ ඔබ ප්‍රතික්ෂේප කරනවාද ඒ කියන්නේ? ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. මම කවුද ගැහුවේ, කොතනද ගැහුවේ, කොහොමද ගැහුවේ, කවුද ඉන්නේ මම ඒවා දන්නේ නැහැ. ඒවා මගේ කාර්යයක් නෙවෙයි. හරිද? ඒක වාර්තාවකෝ පත්තරයකෝ කවුරු හරි කිව් පමණින් මම පිළිගන්න සූදානම්ුත් නැහැ. නෑ කොමිෂන් වාර්තාවේම ආවේ. කොමිෂන් වාර්තාවේ කොච්චර දේවල් තියෙනවද? හරිද? ඔබ දැන් කොමිෂන් වාර්තාව ඔබගේ තියෙන බයිබලයේද? නෑ මගේ බයිබලේ නෙමෙයි මම අහන්නේ කොමිෂන් වාර්තාවනේ මම කියන්නේ ඒ නිසා කොමිෂන් සභා වාර්තා තිබුණා. මා ගැන මම කියන්නේ. ඒ නිසා ඒව පිළිබඳ තියෙන පුළුවන් අපට තිබෙන දේ තමයි එම සංවිධානයේ දීර්ඝ කාලයක් අපේ රටේ මුස්ලිම් සමාජයත් එක්ක වැඩ කරා. අපිත් එක්ක වැඩ කරන නිශ්චිත මොහොත වෙනකොට ඉතා කෙටි කාලයක් වැඩ කරේ අපිත් එක්ක නිශ්චිත මොහොත වෙනකොට එවැනි සබත්තාවයන් පිළිබඳව හෝ එවැනි ගනුදෙනු පිළිබඳව හෝ අපිට වාර්තා වීමක් හෝ සබත්තාවයක් ඇති වී තිබුණේ නැහැ. ඔච්චරයි. හරිද? ඊට පස්සේ උන් නෑ මට තියෙන ප්‍රශ්නේ මෙච්චරයි. දැන් මම අර පෝස්ට් එකක් සෝෂල් මීඩියා එකේ අහනකොට ඔබ කියනවා ඒක සම්බන්ධව මට විරෝධතාවය දක්වනවා. පාස්කු කොමිසමේ තියෙන රිපෝට් එකේ අන්තර්ගතය ගැන අහනකොටත් ඔබ මට විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. එතකොට දැන් මම උපුටා ගන්නේ දැන් පාස්කු කොමිසමේ වාර්තාවම ඇහුවේ. ඒක ප්‍රතික්ෂේප කරන්න සහ නොකිරීම ඔබේ අයිතිය. ඒකට මම ගරු කරනවා. ඔබට විරුද්ධත්වය නෙවෙයි දක්වන්නේ චමුදිත. ඔබ මේ පෞද්ගලික ගන්න එපා. නෑ පෞද්ගලික නෙවෙයි මම විරුද්ධතාවය දක්වන්නේ වාර්තාවට. ඔබ මේ මොහොතේ වාර්තාවේ අයිතිකරුවා වෙනවා නම් මට කරන්න දෙයක් නැහැ. නෑ වාර්තාවේ අයිතිකාරයා වෙන්නේ නෙමෙයි. වාර්තාවේ අයිතිකාරයව ගන්න කවුරුත් දන්නේ නැහැ වගේනේ පේන්න තියෙන්නේ. වාර්තාව වෙනද මම ඇහුවේ මේ මම උපුට ගන්නේ වාර්තාවේ අන්තර්ගත. ඒකයි මම ඇහුවේ ඔබ මේ වාර්තාවේ ඔය මම අනිත් කතාව පස්සේ කතා කරමු. මේ කොටස් ප්‍රතික්ෂේප කරනවා පිළිගන්නේ නැද්ද කියලා කාරණා. කියන්නේ මම වාර්තාව මුළුමනින්ම පිළිගන්නේ නැහැ. හරි එහි සමහර සත්‍ය කරුණු තියෙනවා අසත්‍ය කරුණු තියෙනවා විවාදාත්මක කරුණු තියෙනවා. ඒක තමයි වාර්තාව. හරිද? ඉතින් ඒක තමයි මගේ වාර්තාව පිළිබඳ ස්ථාවරයි. ඒ මුළුමනින්ම පිළිගන්නේ නැහැ කියන නෑ මුළුමනින්ම කියන්නේ වාර්තාව සම්පූර්ණයෙන්ම. ඒ කියන්නේ වාර්තාව ඒක අර්ධ පිළිගැනීමක්ද? ඇතම් කොටස් තියෙනවා කියලා නෑ මම කියන්නේ මෙහෙමනේ. ඇතම් විවාදාත්මක කොටස් තියෙනවා. තාවුරුණු කොටස් තියෙනවා. පිළිගැනීමට භාජන වෙන කොටස් තිබෙනවා. මේම වාර්තාවක් තිබෙනවා ඕකේ. සමහර ඒවා පිළිගන්න. දැන් මෙහෙම කිව්ව සහරාන් බෝම්බ ගැහුවා කියන එක පිළිගන්න. ඒක පිළිගන්න දෙයක් නෙවෙයිනේ. නොපිළිගන්න ඉන්න බෑනේ වාර්තාව එක තියෙනවනේ. වාර්තාවේ නොතුනොත් ඒක මම පිළිගන්නවා. ඒ වගේම තියෙනවා.
හරිද? මම මේ අවසන් කරන්න හදන්නේ චමුත්තේ. දැන් එකක්. දැන් මම ඔබලාගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා වගේ මමත් කියන්න ආපු කරුණු ටිකක් තියෙනවා. ඒකටත් මට අවස්ථාව දෙන්න ඕන. ඔව් අපි මේ සාධාරණ අවස්ථාව දීලා තියෙනවා. ඒ කියන්නේ මේවා දැන් ඔබලාගේ ප්‍රශ්න වලට මම පිළිතුරු. ඉතින් මම කියමින් ඉන්නේ හරි එතකොට මේ පිළිබඳව ඒ ඉස්ලාම් සංවිධානයේ දීර්ඝ කාලයක් වැඩ කරලා තිබුණා. කිසිදු එවැනි වර්ගයේ චෝදනාවක් හෝ එවැනි වර්ගීය වාර්තාවක් හෝ ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. ඔහු ජාතික ජන බලවේගයේ එක් නිශ්චිත මොහොතකදී කොටස්කරු බවට පත් වුණා. ඉතාමත් කෙටි කාලයක් ඇතුළත ජාතික ජන බලවේගයේ දේශපාලන පක්ෂයක් බවට පරිවර්තනය වෙනකොට ඔවුන් එකකින් ඉවත් වෙලා ගොස් තිබෙනවා. ඕක තමයි ඒකේ ස්ථාවර. හරි එතකොට දැන් මෙතන තවත් කාරණාවක් මේ මම සරත් වීරසේකරගේ අමතිවරයාගෙන් ප්‍රකාශය ඔහුගේ නිවේදනකුත් එක්ක ඔහු කියනවා මේ බිමල් රත්නායක පසුගියදා කරපු ප්‍රකාශය පිළිබඳව ඒ කියන්නේ එහෙම කතා කරනවා ඔහු ප්‍රකාශය තමයි පිළිම වන්දනා කරන්නේ ගෝත්‍රිකයන් බවට බිමල් රත්නායක කරපු ප්‍රකාශය පිළිබඳව දක්වමින් සඳහන් කරන්නේ මෙතන මේ ප්‍රකාශයම තමයි සහරාන් ප්‍රකාශ කරන්නේ සහරාන්ගේ ප්‍රකාශයත් වහබ්වාදය මූලධර්මවාදය මෙතන තමයි මේ දැන් ජවිපේ පිළිම වන්දනා ප්‍රතික්ෂේප කරලා මේක තමයි මාවඩැල්ල බුදු පිළිම කඩලත් සහරාන් ආරම්භ කළේ කියන කාරණාව. සරත් වීරසේකරගේ ප්‍රකාශයේ තියෙනවා බිමල් රත්නායක සහෝදරගේ ප්‍රකාශය නෑනේ. තියෙනවද ඒක දන්නේ? නෑ මෙතනද? මාළඟද? නෑ බිමල් රත්නායක ප්‍රකාශය නෑ නෑ. ඒ කියන්නේ සරත් වීරසේකර කිව්වා යයි කියමින් ඔබ මගෙන් අහන එක. ඔව් පැහැදිලි. ඒක තමයි සරත් වීරසේකර විසින් කර තියෙන ප්‍රකාශයේ මුළුමනින්ම අසත්‍යය. ඒ කියන්නේ වෙන ප්‍රකාශයක් කරලා නෑ බිමල් රත්නායක. ඉතින් සිංහල තේරෙන්නේ මේක අහගෙන ඉන්න අයට ඔයාලට සිංහල දෙන්නේ ඇත්ත නමුත් මම ඔබෙන් ප්‍රශ්න කරන්නේ ඔබ ප්‍රතික්ෂේප කරනකොට මේක මේ බිමල් රත්නායක ප්‍රකාශ කළා නැද්ද කියන එක. ඒකනේ මම කිව්වේ. ඒකනේ මේ කියන්නේ. හරිද? කාලේ නාස්ති නොකර අපි දෙකොල්ලම යමු. ඔබ ටිකක් අද හරි ආවේගශීලී වගේ වෙනතර අනුර නෙමෙයි. ඔය බලන්න. නෑ මට ඇත්තට ඔබට මුන්ට මේ කියන්න ඕන. ඔබ වෙනදා ඉන්න අනුර කුමාර දිසානායක නෙමෙයි වගේ. වෙනදා මම කියපු වෙනදා ඔබ නෑ ඊට වඩා ඔබ වෙනසක් තියෙනවා. සංගමයක් නැහැ. වෙනදා මම කියපු ස්වභාවයත් නෙවෙයි. වෙනස්. ඔය බලන්න. දැන් ඔබ නෑ ඇයි දැන් මේක එහෙම ඕ නෑ බෑ තරගයක් නෙමෙයි. අපි සාකච්ඡා කරමින් අපි යමු මේක සංවාදයක්. නමුත් මට යම් කිසි වෙනසක් තේරෙනවා. මේකයි මම ඔබට කිව්වේ. නෑ කිසි වෙනසක් නෑ. වෙනසක් නෑ. හරි. නැත්නම් අපි එතන මම එකක් කියන්න. මම කියන එක නැවත පුනරාචාරණය කිරීම අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. මම කියන්නේ අපි ඔබේ අන පද්ධති නීති නම් අපි දන්නේ නැහැ නේ. මම කියන එක මම කියන්නේ දැන් කියන්න අපිට ඒක අපිට ඒ පද්ධතියෙම ඉන්න අමාරු වෙයි. මොකද අපිට එහෙම පුරුද්දක් නැහැනේ. අපි පුරුදු වෙච්ච යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. ඒ ඔස්සේ අපි සාකච්ඡා කරලා යමු. ක්‍රමවේදය යන්න මම මගේ ක්‍රමවේදයට යන්න. හරි. හරිනේ. හරි. ඊළඟ මගේ කිසිදු වෙනසක් නැහැ. හැබැයි මම ඉතාමත් කැමති සංවාදයට චමුදිත යම් ප්‍රශ්නයක් අහලා ඒකට යම් පිළිතුරක් දුන්නාට පසුව ඔබ මම පොඩි කොලයක් ඉල්ලගත්තා නෝබේ. ඒ කියන්නේ මම පොඩි සටහනක් දාගන්නවා ඔබ අහන ප්‍රශ්නෙට පස්සේ දෙන්න. මමත් කැමති ඒ විදිහට සංවාදය යනවනම්. හරිද? ඊළඟ මම කියන්න ආවේ බිමල් රත්නායක සහෝදරයා ඉදිරිපත් කරපු කරුණ තියෙන්නේ මේක. ඔහු කියන්නේ අපේ රටේ මිත්‍යාවක් තිබෙනවා. මේ මිත්‍යාව විසින් අපේ සමාජයේ ගිලගෙන තිබෙනවා. උදාහරණයකට ගත්තොත් ඔබ හිතන්න අර පැණියක් පසුපස හඹා ගිහපු ආකාරය. ඒ සමාජයක් මිත්‍යාවකට ගෙනාවට පසුව සිදුවන දේ. ඒ වගේම එක යුගයකදී ඔබට මතක ඇති සමහර පිරිස් ගියා නිකවැරටියේ පැත්තේ අර බෝගහකින් ලෙඩ හොඳ කරගන්න. ඒක බෞද්ධාගමත් නෙවෙයි, ඒක බෞද්ධ වතා පිළිවෙතුත් නෙවෙයි. ඒ වගේ ඔබට මතක ඇති තව තැනක දොළු කන්දේ මේ චන්ද්‍රිකා වැවට මතුරලා හරිද බේත් හොඳ කරා. එතකොට ඒවා අපේ සමාජය ඔබට මතක ඇති මේ ළඟදී දරුවෙක් ගහලා මැරුණා. ඒ කියන්නේ ඒක අපේ රට වෙලාගෙන තිබෙන විශාල මිත්‍යාවක්. ඒතර බිමල් සහෝදරයා ඉදිරිපත් කරන්නේ මෙන්න මේ මිත්‍යාවත් එක්ක අපේ සමාජයට ඉස්සරහට යන්න බෑ. ඒ ගහ කියන්නේ මේ බෝධින් වහන්සේට නොවේ. තේරුණාද? ඒ ගහ කියන්නේ අර මිනිස්සු ලෙඩ හොඳ කර ගැනීම වෙනුවෙන් පහුගිය කාලේ මතකනේ නේද බස් පෝලිම් ගාගෙන සෙනග විසා අන්නේ මිත්‍යාව ප්‍රතික්ෂේප කරනවා. එතකොට බිමල් රත්නායක සහෝදරයාගේ ප්‍රවේශය මේ මිත්‍යාව මමත් බිමල් රත්නායක සේන පක්ෂයකට අපේ ප්‍රවේශය මේ මිත්‍යාව තමයි අපේ සමාජයේ විශාලම ව්‍යසනය. හේතු වෙලා තියෙන දේ තමයි ග්‍රාමීය ජනතාවට අපි හිතමු අපිට වේගයෙන් කොවිඩ් එන්නත ගෙනත් දීලා කොවිඩ් එන්නත තමයි මේකට විද්‍යාත්මක ප්‍රවේශය මේ හරහා ඔබගේ ඒ කියන්නේ මේ හරහා ඔබගේ මේ ඔබගේ වසංගත තත්ත්වය පාලනය කරගත හැකියි කියලා විද්‍යාත්මක කතාවක් සමාජගත කරා නම් හරිද සමාජයේ මෙහෙම හැසිරෙන්නේ නැහැ. හැබැයි විද්‍යාත්මක කතාවට ආණ්ඩුවට ප්‍රවේශයක් නැහැ. දැන් උනත් නිකන් ගාට එන්න තියෙන්නේ.
ඒ නිසා ආණ්ඩුවක් අර මිත්‍යාව දැනුවත්ව ප්‍රවර්ධනය කරනවා. ඔබට මතක ඇති පහුගිය කාලේ නාගලෝකෙන් මොකද්ද කරඬු ධාතු අරගෙන ආවයි කියන මිත්‍යාව. ඒ නිසා මේ මිත්‍යාව ඊටමත් සැලසුම් කරලා කළමනාකරණය කරලා මේ දේශපාලන උපයෝග කරගන්න. ඒ නිසා මිත්‍යාවට එරි අරගලයත් අපේ දේශපාලනයේ කොටසක්. හැබැයි මේ මිත්‍යාව කියන්නේ අපේ රටේ සංස්කෘතික කොටස් වලට නෙවෙයි. දැන් උදාහරණයකට ගත්තොත් අදත් අපි කුඹුර වගා කරනකොට අපේ ගෙදර ඉස්සරහා තියෙන කොස් ගහේ අපි පොල් ගෙඩියක් එල්ලනවා. හරි ඒ අපේ සංස්කෘතිය. අපි කුඹුරේ ඇවිදින්න කලින් අපි සෙරප්පු දෙක කුඹුරෙන් එළිය තියලා තමයි අපි ඇවිදින්නේ. ඒක අපේ සංස්කෘතිය. ඒ මිත්‍යාව නෙවෙයි. අපි ගත්තොත් දැන් අපි කුඹුර වගා කරලා අපි අවසන් ලියද්ද අත්තරිනවා. ඒ කුරුළු පාළු. ඒක අපේ සංස්කෘතිය. අපි මේ අපේ සංස්කෘතිය ප්‍රතික්ෂේප කිරීම නෙවෙයි මේ තිබෙන්නේ. උදාහරණයකට ගත්තොත් පැණිය ගත්තොත් අපේ සංස්කෘතිය නෑ. අපේ හෙළ වෙදකම දේශීය වෙදකම ගත්තොත් මීට ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව මේ පළමුණු සියවසේ තමයි අපේ පළවෙනි වෙදවට්ටෝරු හම්බෙන්නේ. ඒ කියන්නේ කුරුණෑගල මලියදේව මහරහතන් වහන්සේට උපාසක මහත්මයෙක් විසින් ගිහින් දෙන ලද කොල්ලකැඳ ඖෂධයක්. ඒක තමයි අපේ පළමු ඖෂධ වට්ටෝරුව අවුරුදු 2100ක් පැරණි. ඒ නිසා අපිට එම පාරම්පරික වෙදකමක්, පාරම්පරික හෙළ වෙදකමක් අපිට තිබෙනවා. ඒක අපි පිළිගන්නවා. හැබැයි මේ ඔක්කොටම මුවා වෙලා මේ ආවේශ බලයෙන් පැනිදින, ආවේශ බලයෙන් බෙහෙත් හොඳ කරන, ආවේශ බලයෙන් කාලියම්මා ආවේශයෙන් පැණි හදන, කාලියම්මා ඒ පැණිවල මේ සූත්‍රය කියලා දෙන අන්නේ මිත්‍යාවට එරේ අරගලයක් තියෙනවා. ඒතර බිමල් රත්නායක සහෝදරයා නිශ්චිත වශයෙන් ප්‍රකාශ කරන්නේ අන්නේ මිත්‍යාවට එරේ ප්‍රකාශයක්. ඒක තමයි මම හිතන සරත් වීරසේකර අර Tamanට ලින්ක් කරගන්න ඕන විදියට මේක ලින්ක් කරගෙන තිබෙනවා. මට අදාළ ප්‍රශ්නයක් තියෙන අහන්නත් දැන්. ඔව් හොඳයි. කමන්නද ජම්දිත කොහොමද ප්‍රස්තාව දෙනවා නැත්නම් මිත්‍යාවට අදාළයි ඕනනම් ඊළඟට අහන්නත් පුළුවන්. නෑ මට විරාමයට යන්න තමයි ඉවර කරන්න පාස්කෝලට සම්බන්ධ නේද? මේ මිත්‍යාවට සම්බන්ධයි. ඉක්මනින් ඉවර කරන්න මම විරාමයට යන්න තියෙන එකයි. ඔන්න විරාමයෙන් පස්සේ. නෑ විරාමයෙන් පස්සේ වෙන මාතෘකාවක්. දැන් ඊටාම කෙටියෙන් අර මුල් ප්‍රශ්නෙක අදාළයි. දැන් ඔබේ යෝජනාව හොඳයි. හැබැයි දැන් මිත්‍යාව ගැන කතා කරනකොට මේ මිත්‍යාවේ උපරිම තැන ත්‍රස්තවාදයේම ක්‍රියාත්මක වුණේ ඉස්ලාම් ත්‍රස්තවාදයේ කාටවත් එක නෑ කියන්න බෑනේ. සහරාන්ලාගේ මිත්‍යාව. දැන් ලංකාවේ දැන් චමුරුදීසල කියාගෙන ආ වහබ්වාදය ගැන. එතකොට ශරියා නීතිය කියන්නේ ඔක්කොම පද්ධතියක්නේ. ඒ සිද්ධීන් පිළිබඳ ඔබේ මැදිහත් වීම. දැන් පිළිම වන්දනාව කියපු ගමන් ඕනම කෙනෙකුට මැවෙන්නේ සිංහල බෞද්ධ කතාව තමයි. අපි වෙනස් කරගමුකෝ ඔබ කියන විදිහට. අපි ඒක සංස්කරණය කරමුකෝ. නමුත් මේ දෙමළ බෙදුම්වාදයේ තුල ඉස්ලාම් ත්‍රස්තවාදයේ තුල අන්තවාදයේ තුල කියවෙන මේ මිත්‍යාව පිළිබඳ ඔබේ මැදිහත් වීම ඇද්ද ඔබේ පක්ෂේ? මෙහෙමයි උනේ ඕක. ඔබ කියන එකේ තර්කයක් තිබෙනවා. ඒ කියන්නේ අපේ රටේ මේ දැන් දෙමළ ජාතිවාදී දේශපාලනයක් තිබෙනවා. හරිද? ඒ වගේම මුස්ලිම් ජාතිවාදී දේශපාලනයක් තිබෙනවා. මුස්ලිම් ජාතිවාදී දේශපාලනේ දැන් දෙමළ ජාතිවාදී දේශපාලන සැලකිතු ප්‍රමාණයකින් සංස්කෘතියක් භාෂාවක් එක්ක බද්ධ වෙලා එක තිබෙන්නේ වැඩිපුර ගත්තොත් ඒ ජාතිවාදී. හැබැයි මුස්ලිම් ජාතිවාදයේ බද්ධ වී තිබෙනවා සැලකිතු ප්‍රමාණයෙන් ඉස්ලාම් දහමත් එක්ක. හරිද? ඒතර අපේ රටේ ඒ වගේම සිංහල බෞද්ධ ජාතිවාදිකුත් තියෙනවා. අපි ඒකත් පිළිගන්නවා. ඒකට දේශපාලනයක් තියෙනවා. ඒ නිසා තවදුරටත් මේ ජාතිවාදයන් පවතින හුදකලා ලෙස නෙවෙයි. මේ ජාතිවාදයන් හුදකලා ලෙස පවතින්නේ නැහැ. දැන් දෙමළ ජාතිවාදී යනු දෙමළ දේශපාලනය. මුස්ලිම් ඉස්ලාම් අන්තවාදී ජාතිවාදී යනු අද ඉස්ලාම් මුස්ලිම් දේශපාලනය. සිංහල බෞද්ධ අන්තවාදී ජාතිවාදී යනු එහි දේශපාලනය. ඔකනේ තියෙන්නේ. එතකොට අපි ඉස්ලාම් දෙමළ අන්තවාදය පරාජයට පත් කළ හැකි වන්නේ හරිද? සිංහල ජාතිවාදී ප්‍රවේශයෙන් නෙවෙයි. තේරුණාද? ඒ කියන්නේ එක් ජාතිවාදයක් විසින් තව ජාතිවාදයක් පෝෂණය කරනවා. ජාතිවාදය කියන්නේ එකිනෙකාට අන්තර් ලෙස පෝෂණය වෙමින් වර්ධනය වෙන කරුණක් ඔබ දන්නවනේ ඒක. සිංහල ජාතිවාදී උස්සන්න වුණොත් ඊට ප්‍රතිපක්ෂව මුස්ලිම් ජාතිවාදී උස්සන්න වෙනවා. මුස්ලිම් ජාතිවාදය ආය උඩට එනකොට ඒකට ප්‍රතිපක්ෂ සිංහල ජාතිවාදී උඩට එනවා. මේ ජාතිවාදී ප්‍රවණතා කියලා කියන්නේ එකිනෙකා පෝෂණය කරමින් වර්ධනය වෙන එක. හොඳද? එතකොට පහුගිය කාලේ මේ දෙමළ ජාතිවාදී ප්‍රවේශයටත් මුස්ලිම් ජාතිවාදී ප්‍රවේශයටත් ගෝසාවක් තිබුණා. සිංහල ජාතිවාදී විරෝධී ගෝසාවක්. තේරුම් ගන්න. ඒ කියන්නේ විරෝධී නිර්මාණය කර සිංහල ජාතිවාදී කඳවුරකි. ඒ තමයි මෙය ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය කරන්නේ. අපේ ප්‍රවේශය උනේ ජාතික සමගිය හරහා ජාතිවාදී ප්‍රතික්ෂේප කිරීම. ඒක තමයි අපි හිතනවා සිංහල දෙමළ මුස්ලිම් ජනයාගේ ජාතික සමගිය ගොඩනැගීමෙන් තමයි ජාතිවාදී ප්‍රතික්ෂේප කළ හැකි වන්නේ.
හැබැයි සිද්ධ වුණ දේ තමයි අර විශාල ගෝසාවකින් අර ජාතිවාදී ගෝසාවකින් එනවනේ මුස්ලිම් ජාතිවාදයට විරුද්ධතාවය. මොනවද මුස්ලිම් කඩේට යන්න එපා, කොත්තු වල වඳ කොත්තු තියෙනවා, වඳ ඇඳුම් තියෙනවා, වඳ යට ඇඳුම් තියෙනවා, වඳ දොස්තරලා ඉන්නවා. හරිද? ආක්‍රමණයක් තියෙනවා 2015 වෙනකොට මේක ඉවරයි. ඔන්න ඔය වගේ ජාතිවාදී ප්‍රවේශයක් ආව නුඩින්. අන්නේ ජාතිවාදී ප්‍රවේශය ඇතුලේ කාපා අපේ ප්‍රවේශය මතුනේ නෑ. මොකද අපිට වඩා ප්‍රබල මාධ්‍ය මෙහෙවපු ප්‍රබල සංවිධාන ශක්තියක් තිබුණු අර ජාතිවාදී ප්‍රවේශයේ අර ජාතිවාදයට එරෙහිව ප්‍රබල වුණා. ප්‍රබල නිසා දෙමළ සහ මුස්ලිම් අන්තවාදී ජාතිවාදී පිළිබඳ අපේ සැබෑ ස්වභාවය, ඒ කියන්නේ සැබෑ ජාතික සමගිය දිශාවෙන් කරන ජාතිවාදයට විරුද්ධ ප්‍රවේශය අරතරම් ප්‍රමාණය මතුවී නැහැ. ඒ සිදුවීම් බොරු කියලාද ඔබ කියන්නේ? දැන් චන්න ජයසුමනලා හැම ඒවා වික්ක තමයි. ඒ සිදුවීම් අරගෙන වික්ක තමයි. මම පුද්ගලිකව නමුත් ඒ වගේ සංහාරයක් සිද්ධ වෙන්නේ නැද්ද ඔබ හිතන්නේ? මම පුද්ගලිකව හිතනවා. හරිද? ඒ කියන්නේ මා දන්නේ නැහැ කිසිදු පරීක්ෂණ ආයතනයක අපරාධ පරීක්ෂණ. ඒ කියන්නේ පුද්ගලිකව මට තියෙන තොරතුරුනේ. හැබැයි කවුරු හරි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකින් හරි සම් කොමිසමකින් හරි පරීක්ෂණ හරහා ඔප්පු කරනවා නම් පිළිගන්න කැමතියි. හැබැයි මම පිළිගන්නවා. මම දැනට විශ්වාස කරනවා වඳ කොත්තු නේද? වඳ ඇඳුම් වගේ ඒවා යම් දේශපාලන ව්‍යාපෘතියකට අනුව නිර්මාණය කරන ලද දේ කියලා මම පිළිගන්නවා. හොඳයි. හැබැයි ඒක කවුරු හරි බැහැර කරන්න මට ගෙනත් දෙනවා නම් මෙන්න මෙතන තමයි කොත්තු වික්කේ, මෙයා තමයි මොකක් හරි සාධක තියෙන්න ඉපේ. ඒ සාධක ගිනවන මම පිළිගන්න ලෑස්ති. නමුත් මට දැනට තිබෙන මොකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පාස්කු කොමිසම වාර්තාවෙත් අපි පිළිගැනීම නොපිළිගැනීම කෙසේ වෙතත් ඒකෙත් මම හිතන්නේ පිළිබඳ අඩංගු වෙලා නැහැ. හරි. ඒ කියන්නේ ඒවා සත්‍යද අසත්‍යද කියන එක. ඔබේ වාර්තා පිළිගන්නෙත් නැහැ නේ. ඔව් ඒකයි මම කියන්නේ. පිළි නොගන්නා වාර්තාවකවත්. හරිද? ඒක නැහැ කියන එක මම කියන්න හදන්නේ. අඩුම තරමේ. නේද? ඒ නිසා එවැනි එකක් පිළිබඳ මට අවසන් වශයෙන් නිගමනයකට ලැබෙන්න අපි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාත් සමග අද සලකුණේ සාකච්ඡා කරමින් සිටින අපි විරාමයක් අරගෙන එමු. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය. අපි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාත් සමග කතා කරමින් ඉන්නේ. දැන් දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිෂන් වාර්තාව. මගේ විශ්වාසය මාර්තු 9 වෙනිදානේ පාර්ලිමේන්තුවට සභාගත කළා. හරි. දැන් මේ කොටස් වශයෙන් හිමීට කතා කරගෙන එමු. සමහරෙක් කියනවා මට ඇහුණා මේක වැඩිම කලබල වෙලා තියෙන දේශපාලන කොටස ජනතා විමුක්ති පෙරමුණයි දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිසම ඇතුලේ. මොකද ඔබට චෝදනා එල්ල වෙලා තියෙනවා. මේ ප්‍රජා අයිතිය අහිමි වීම වගේ කාරණා යෝජනා කරලා තියෙනවා. ඇත්තටම ජවිපේ කලබල වීමට හේතු සාධක තිබෙනවද මේ කාරණාව පිළිබඳව? මෙහෙමයි. අපිට කලබලයක් නෙවෙයි. ඒ කියන්නේ නිකන් දඩි පිටි ගාලා පුටු පෙරලාගෙන කලබලයක් වගේ එකක් නේ. කලබලයක් නෙවෙයි. හැබැයි අපේ රටේ අධිකරණ පද්ධතියටත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටත් මේ එල්ල කිරීම සඳහා දරන ප්‍රයත්නයට අපි වේගවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබ මුලින්ම මගෙන් ඇහුවා මේ ඔයගොල්ලෝ නිහඬයි සද්ද නැහැ වගේ කියලා. දැන් සද්ද වැඩි වගේ. රයිට්. කොහොම වුණත් මෙහෙම ඒ කියන්නේ මේකයි. දැන් දේශපාලන පරිගැනීම් පිළිබඳව මම චුට්ටක් පැහැදිලි කරන්න මේක ටිකක් මා ඒ සතිය නඩුවක් පවරන්නත් නියමිත තිබෙන නිසා මම සමහර සීමාකම් තියාගෙන මම කතා කරන්නම්. ජනාධිපතිවරයා 2015 පවරන්න ඉන්නවා එහෙමද? මේ සතිය හෝ ලබන සඳ පවරනවා. ඒ කියන්නේ දැනට සීමාවක් නැහැ නේ කියන්නේ? නෑ සීමාව තියෙන්නේ මා නඩුවක මා පැමිණිලි කරුවෙක්. එතකොට මට සීමාවක් පෙවරනවා මගේ පැත්තෙන් සතුරාට ඔක්කොම ටික විතර කියන්න ඕනේ නැති නිසා. පළමු එක මේ කොමිසම. මේ කොමිසම උපාලි අබේරත්න සභාපති හිටපු අග්‍රවේශකාරවරි සමාන හිටපු ශ්‍රේෂ්ඨාධිකාරී විනිශ්චයකාරී. ඔහු දූෂිතයි. මම නෙවෙයි කියන්නේ වික්ටර් ඉවන් ඔහුගේ පොතේ ලියලා තියෙනවා. හරිද? ඔහු නඩු විභාග කිරීමේදී හැම පාර්ශ්වම සාධාරණ ලෙස අහුම්කන් නොදීම පිළිබඳ ඔහුට අධිකරණ සේවා කොමිසම සභාවෙන් පරීක්ෂණයක් තියලා ඔහු අනිවාර්ය විශ්‍රාමය යවුවා. පසුව සරත්තින්සිල මහත්මයා ඇවිල්ලා ඔබ දන්නව නේද? නැවත ගෙන්නුවා. ඊට පස්සේ මොනරාගලට ආන්සර් කරා සරත්තින්සිල මහත්මයා වෙනද ගෙනල්ලා. ඔහු අධිකරණ දූෂිතයි. ඒ නිසා මාව විභාග කරන්නවත් උපාලි අබේරත්නට බෑ. ඊළඟ කවුද හිටියේ? පොලිස්පති චන්ද්‍රප්‍රනාන්දු. ඔහුට දැන් මුණුබුරන් මිනිබිරියන් නැති. ඒ නිසා 2005 විගණන වාර්තාව මොකද්ද කියලා මම කියන්නේ. තේරුණාද? ඒ විතරක් නෙවෙයි. බැසිල් රාජපක්ෂගේ මල්වානේ නඩුව ගම්පාට යනකොට
පිටිපස්සෙන් ගියේ කවුද? චන්ද්‍රපනාන්දු. මේ ඒගොල්ලන්ගේ දූෂිතයන් සහ දේශපාලන හිතවාදීන් දාලා කොමිසමක් ඇටෙව්වා. ඒ කොමිසමට දුන්නා රාජ්‍ය නිලධාරීන් සහ හමුදා පොලිසිය අයට අසාධාරණයක් වෙලා තියෙනවා පැමිණිලි ඉදිරිපත් කරන්න කියලා. හැබැයි ඇවන්ගාඩ් රාජ්‍ය නිලධාරීත් උදේගමන්පිල රාජ්‍ය නිලධාරීත් උදයන්ග විරතුන් රාජ්‍ය නිලධාරීත් ජාලි වික්‍රමතුංග ජාලි රාජ්‍ය නිලධාරී ඒගොල්ලෝ රාජ්‍ය නිලධාරීන් නෙවෙයි. මම ඒ පිළිබඳ අභියාචන අධිකරණ කියලා නඩුවක් ගුණ කරා. ඇවන්ගාඩ් සමාගමට මාව කැඳවන්න බෑ කියලා. හරිද? ඇවන්ගාඩ්ට මාව කැඳවන්න බෑ. මොකද ඇවන්ගාඩ් ආයතන රාජ්‍ය නිලධාරියෙක් නෙවෙයි නිස්සංග සේනාධිපති කියලා. ඊට පස්සේ කොමිසම පැත්තෙන් ආපු නීතිඥ මහත්මයා කිව්වා අපි වාරණයක් ඉල්ලුවා මාව කැඳවන එක නතර කරන්න කියලා. එහෙන් ආපු නීතිඥ මහත්මයා කිව්වා අභියාචන අධිකරණ නඩුව අහලා ඉවරනකම් මාව කැඳවන්නේ නැහැ කියලා. එහෙම තමයි ඒක ඉවර වුණේ. හැබැයි කොමිසමේ ඒ ඇවන්ගාඩ්ගේ පැමිණිල්ලට මාව වගඋත්තරකරුවෙක් කරලා තියෙනවා. අභියාචනාධිකරණයේදී ඒ පැමිණිල්ලට මාව කැඳවන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා උපාලි අබේරත්න වෙනුවෙන් නීතිඥවරයා. හැබැයි ඒ උපාලි අබේරත්න මාව ඒ පැමිණිල්ල වගඋත්තරකරුවෙක් වෙනවා. මෙයා මොන වර්ගයේ නඩු ලිව්වද කියලා මට සැකයක් තියෙන මේ රටේ. මට තියගන්න. ඊළඟ මේකට විශාල අධිකරණ විභාගයට ලක් වෙමින් තිබෙන නඩු ගිනාව. උදාහරණයකට ගත්තොත් ඇවන්ගාඩ් නඩුව ගෙනාවා. ඒක මහා අධිකරණේ චෝදනා ගනු කරලා නඩුව අහනවා. දැන් අවුරුදු 3ක් විතර නඩුව අහනවා. උපාලි අබේරත්න පැය 4-5කින් නඩු තීන්දුවක් දෙනවා. කවුද? ඒකේ විත්ති කූඩුවට නංගනවා. ඒ නඩුව අධිකරණයේ මෙහෙවන නීතිඥ දෙපාර්තමේන්තුවේ නීතිපති වෙනුවෙන් යන ජනක බණ්ඩාර කියන නීතිඥතුමා. ඔහු උපාලි අබේරත්නගේ නඩුවේ උපාලි අබේරත්න කොමිසමේ ඔහු විත්ති කූඩුවට නගිනවා. අධිකරණේ ඇවන්ගාඩ් විත්ති කූඩුවට නංගලා ජනක බණ්ඩාර නීතිඥතුමා ප්‍රශ්න අහනවා. කොමිසමේ ජනක බණ්ඩාර නීතිඥතුමා කූඩුවට නංගලා ඇවන්ගාඩ් නීතිඥ ප්‍රශ්න අහනවා. මේ රටේ මෙහෙම අධිකරණ තියෙනවා. මම ස්තුතිවන්ත වෙනවා අපේ නීතිපතිතුමාට මොනවා අඩුපාඩුකම් තිබුණා. ඔහු තමගේ නීතිඥ එවන්නේ නැහැ කියලා මේකට ලිව්වා. එව්වේ නැහැ. හරිද? ඊළඟ ඒවා පරීක්ෂණ පිළිබඳ කට උත්තර දෙන්න තියෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්. ඒගොල්ලෝ තමයි කට උත්තර දෙන්න තියෙන්නේ. ඇවන්ගාඩ් නඩුව පිළිබඳව. හරිද? සින්නයියා කියන නාවික හමුදාපතිතුමා. එතුමා විත්ති කූඩුවට නංගනවා. මොකක් වෙනුවෙන්ද? ඒ නාවික හමුදාවේ තොරතුරු ලබා දීම පිළිබඳ නඩුවට. ඊළඟ ආපු අපි විජේ ගුණවර්ධනනේ නාවික හමුදාපතිතුමා. රවීන්ද්‍ර විජේ. එතුමත් විත්ති කූඩුවට නංගනවා. ඇවන්ගාඩ් නීතිඥ ප්‍රශ්න අහනවා. ඔබ හිතනද මේවා මේ අපේ රටේ සිද්ධ විද්දී කියලා? අහලා මොකද කරේ? අහලා වාර්තාවක් දුන්නා. වාර්තාව මොකද කරේ? අධිකරණයේ ගොනු වෙලා තිබෙන නඩු 69ක් අයින් කරගන්න කියලා තීන්දුවක් දෙනවා. අයින් කරගන්න කියලා පරීක්ෂණ කරපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පැමිණිලි දාපු අයට නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ මහතුරුන්ටත් නඩු දාන්න කියනවා. කලබල වෙන්න ඕනේ නැති මේක. ඇයි කොමිසම් පත් කරනකොටම ඊට විරුද්ධ වුනේ නැත්තේ? නෑ කොමිසම පත් කරනකොටම උපාලි අබේරත්න ගැන ඔබ කියපු කතා හරි. නෑ මම කියන්නේ මෙහෙම දැන් ඒ කියන්නේ ජනාධිපතිවරයා අපිට කොමිසමේ පුද්ගලයන් ගැන ප්‍රශ්න කරන්න බෑ. මොකද ජනාධිපතිවරයා විවස්ථාවෙන් ඔහුට තියෙනවා මේ චාපා මේ ඔය ඕනෑම කොමිෂන් එකකට පත් කරනකොට ඒ ඔවුන් පිළිබඳ අවසන් වකියක් ලියනවා. ඔබ මේ කාර්ය ඔබගේ ඉතිහාසයේ කටයුතු වනු මේ වනෝ වචන හොඳේ. ගරු ගාම්භීරයෙන් යුතුවද, ගෞරවයෙන් යුතුවද, අභිමානයෙන් යුතුවද ඔබ ශ්‍රේෂ්ඨ පුරවැසියෙක් වන බැවින්ද ඔම තමයි පත් කරන්නේ. නමුත් ඉතින් අධිකරණයට යෑමේ ගැටලුවක් නෑ නේ. පත් කිරීමට එදිරිව ජනාධිපතිවරයාට කොමිෂන් එකක් පත් කිරීමේ බලය තිබුණා. ඊට එදිරිව අධිකරණයට පුළුවන්. අපි එතෙන්ට ගියේ නැහැ මාත්. හැබැයි දැන් මෙතන නෑ ඒක මගෙන් අඩුවක්ද කියලා මම පිළිගන්නවා. හැබැයි මෙතන නමුත් අපි පොඩ්ඩක් මම අවසන් කරේ නෑ. ඊළඟ මේක මත මොකද කරන්නේ? මේක මත නඩු කීපයක් එනවා. මේ නඩු මාගාව තියෙන නඩු 69ම මේවා අයින් කරගන්න කියලා මේ මුකු හරි මේවා අයින් කරගන්න කියලා කමිෂන් සභාවේ වාර්තාවක් දෙනවා. ඒ කමිෂන් සභාවේ වාර්තාව මත පදනම්ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා කැබිනට් මණ්ඩලයට. කැබිනට් මණ්ඩලය අත උස්සන මේ නඩුව අයින් කරගන්න කියලා. එක නඩුවක් ආගේ දුදේ ගම්මන් පිළි.
උදේ ගම්මන්පිල ඕස්ට්‍රේලියානු ජාතික දෙන්නෙක්ගේ ඇටෝනි බලපත්‍රය කරා දේපල විකුණලා සල්ලි ගත්තා කියලා නඩුවක් තියෙනවා. හරිද වැරදිද මම දන්නේ නැහැ. ඒක මට අදාළ නැහැ. හැබැයි දැන් ඒ නඩුව අයින් කරගන්න කියලා කොමිසමෙන් තීන්දුවක් දෙනවා. ඒ කොමිසමේ තීන්දුව මත කැබිනට් පත්‍රිකාවක් එනවා. උදේ ගම්මන්පිල අත උසන කැබිනට් මල්ලේ නඩුව අයින් කරගන්න කියලා. අපේ රටේ මිනිස්සුන්ට අත උසලා නඩුව අයින් කරගන්න පුළුවන්. ඔතනට මරස් ප්‍රශ්නයක් අහන්නද? දැන් ওই ක්‍රමවේදේ වැරදි. සම්පූර්ණයෙන්ම ඔය උපාලි අබේරත්න එක කරන වැඩේ වැරදි. හැබැයි මේ නඩු ගොනු කිරීම පිළිබඳ ප්‍රශ්නේ. දැන් ඔබ උදේ ගම්මන්පිලගේ සිද්ධිය කිව්වනේ මේ සිද්ධිය ගැන මට කේස් ස්ටඩි එකක් තියෙනවා. උදේ ගම්මන්පිල කියන චරිතය අදාළ නැහැ. ඒ සිද්ධියට සම්බන්ධ වෙන පාටලි චම්පික රණවක. දේශපාලන රැකට් එකක් එකේ තියෙන පොලිටිකල් රැකට් එකක්. මගේ ප්‍රශ්නේ ඔබට ඉදිරිපත් කරන ප්‍රශ්නේ මේකයි. යහපාලන කාලය තුල නොවිධිමත්ව යම් යම් ව්‍යාපෘති විදිහට නඩු ගොනු කරපු නිසා නේද මේ විදිහේ ක්‍රීඩාවක් කරන්න වෙලා තියෙන්නේ මේ පැත්තට. ඒ කියන්නේ එකම ක්‍රීඩාවක් නේද මේ? එකක් තමයි වෙන්නත් පුළුවන්. එකක් තමයි අපේ ක්‍රමවේදය ගත්තොත්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිස් දෙපාර්තමේන්තුව අල්ලස්තුමු පැත්තකින් පරීක්ෂණ කරනවා. ඒ පරීක්ෂණ වාර්තා යනවා කාටද? නීතිපති දෙපාර්තමේන්තුවට. නීතිපති දෙපාර්තමේන්තුව එම වාර්තා මත පදනම්ව නඩුවක් ගොනු කළ හැකි කරුණු තිබෙනවාද කියලා වාර්තා කරලා නඩුවක් ගොනු කරනවා. උදාහරණයකට ගත්තොත් පිල්ලයාන්ගේ නඩුවේ හරිද? චෝදනා පත්‍රය අත්සන් කරේ ජයන්ත ජයසූරිය කියන නීතිපතිතුමා. අද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවිංශකාරතුමා. ඒතර ඔහු හරිද? අත්සන් කරපු චෝදනා පත්‍රයේ නඩුව අයින් කරගන්න කියලා කොමිසම සභාවෙන් වාර්තාවක් දෙනවා. ඒ කියන්නේ නීතිපතිතුමා අත්සන් කරපු නඩුව දැන් චෝදනා පත්‍රය දැනට ඉන්න මේ ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රවිංශකාරතුමා. මා කියන්නේ ඔබ ඇහුවොත් මේක සම්පූර්ණ ක්‍රියාත්මක වුණා නැද්ද කියලා මට ඒ පිළිබඳව වගකීමක් දරන්න බෑ. නමුත් මම කියන්නේ ඒ ඕනෑම කෙනෙකුට මේ අධිකරණයේදී ගිහිල්ලා ඒ ප්‍රශ්නේ කතා කරන්න පුළුවන්. මේ පරිගැනීමේ චේතනාවයි, මේ අකාර්යක්ෂමතාවයි, මේ වෙන දේශපාලන අරමුණකින් මේක තමයි තිබුණේ. නෑ ඔබෙන් අහන දේශපාලන ප්‍රශ්නයක්. ඔව් මා කියන්නේ යහපාලන කාලය තුල ඒ කියන්නේ විවිධ ව්‍යාපෘති සඳහා නඩු ගොනු කරලා ඒවා ගලව ගන්න වෙනත් නීති විරෝධී ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන නෙවෙයිද? චාපගේ ප්‍රශ්නෙටම මා ඒක තමයි ඔබට යම් සීමාකම් ගැන මම ඔබට කියලා තියෙනවා මේ ප්‍රවේශයේදී. ඔව් මට ඒ නිසා මා කියන්නේ ඒක පිළිබඳව මට වගකීමක් මා දරන්නේ නැහැ. හරිද? ඒ පිළිබඳව අධිකරණයේදී නඩුවක් තිබෙන ගොනු කිරීමට නියමිත නිසා මා ඒක අධිකරණයේදී මට මෙන්න මේ කාරණාව අපිට තේරෙන්නේ මම කියන හදන එක. හරිද? ඒ නිසා මම කියන්නේ මෙච්චරයි. අපි ඒක වෙනම ගමු. ඒක වෙන පරිච්ඡේදයකට අපි තියමු. අපේ පළවෙනි ප්‍රශ්නේ මේ පරිච්ඡේදයට. ඊළඟ ගමු අපි දෙවෙනි පරිච්ඡේදය ගමු මේවා ක්‍රමවත්ද නැද්ද කියලා. උතර මා කියමින් ආවේ. හරිද? ඊළඟ බැසිල් රාජපක්ෂ අඩුමතරමේ පැමිණිල්ලක්වත් දෙන්නේ නැහැ. පැමිණිල්ල දැම්මේ තිරුණඩේෂන්. හරිද? එතකොට තිරුණඩේෂන්ගේ පැමිණිල්ල මත බැසිල්ද නඩුවෙන් ඉවත් කරන්න කියලා තීන්දුව ගන්නවා. යෝෂ්ත රාජපක්ෂගේ නඩුව අයින් කරගන්න කියලා තීන්දුව ගන්නවා. උදයංග වීරතුංගගේ නඩුව අයින් කරගන්න කියලා තීන්දුව ගන්නවා. ජාලිය වික්‍රමසූරියගේ නඩුව අයින් කරගන්න කියලා තීන්දුව ගන්නවා. හරි. තව රවිරාජ් ඝාතනය පිළිබඳව නඩුව අයින් කරගන්න කියලා තීරණය ගන්නවා. ඔබ කියන්නේ කොමිසමේ තීරණ මතද මේ නඩු සියල්ල ඉවත් වෙන්නේ? නෑ. තාම මෙතන ආවේ නෑ. ඒතකොට මේ නඩු ඉවත් කර මේක ඇවිල්ලා තියෙන මේ නඩු කොමිෂන් වාර්තාවෙන් එනවා මේ නඩුව අයින් කරන්න කියලා. කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් කරගෙන නීතිපතිවරයාට යවලා තියෙන මේ නඩුව අයින් කරගන්න. නෑ දැන් සිල්රෙදි නඩුව ඉවත් කිරීම. තාම නෑ පොඩකින්. තාම නීතිපතිවරයා විසින් මේකට මේ ක්‍රියාවලියට අනුව ක්‍රියාත්මක වෙලා නෑ. සිල්රෙදි නඩුවේදී සිද්ධ වෙන දේ තමයි නඩු ගණනාවක් ඉල්ලාස් කරගන්නවනේ. දැන් පිල්ලියාගේ සිද්ධියත් ඇතුළේ ජනක බණ්ඩාර තෙන්නකුන් ආදී. මම දැක්කා නඩු කීපයක් පිල්ලියාගේ නඩුව ඉල්ලාස් කරගත්තා. මොහන් පීරිස්ගේ නඩුව දැන් ඊ පෙරේදා නීතිපතිවරයා ගිහිල්ලා ඉල්ලාස් කරගත්තා. ඒවා සහ මේ කොමිසම අතර සම්බන්ධයක් නෑ. ඒවා මේ කොමිසමේ නඩු නේව නෑ. ඒවා කොමිසම පිටනේ. මොහන් පීරිස්ගේ එක මේකේ නැහැ. පිල්ලියාන්ගේ එක කොමිෂන් වාර්තාව එන්න කලින් සිදු වුණා. ඒක තමයි හැබැයි මේක නෑ කියලා ඔබ යෝජනා කරන්නේ. දැන් තියෙන කොමිෂන් වාර්තාවේ තීන්දුවක්. ඔව් හැබැයි මේක නරක පූර්වාදර්ශයක් නෙමෙයිද? මොකද මම අහන්නේ දැන් ඔබට චෝදනා එල්ල වෙන්නේ මේ කැබිනට් මණ්ඩලයෙන් ওই විධායක සභාව කියලා ආයතනයක් පිහිටුවලා දූෂණ විරෝධී කමිටුව දූෂණ මර්දන ලේකම් කාර්යාලය ඔබෙහි ඉදිරිපෙළ සමාජිකයෙක් වශයෙන් කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව තිබෙන බව සහ මේ දේශපාලන පරිගැනීම් කරලා අනීතික ආයතන පිහිටුවගෙන CID එක මූල විමර්ශන ඒකකය FCID හරහා මේ දේශපාලන පරිගැනීම් කරපු නිසා නෙමෙයිද මේ දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිසමක් ඇති වෙන්නේ කියලා තර්කය ඇවිල්ලා තිබෙනවා. දැන් ඒ තර්කේ තියෙනවනේ. මේ දෙකම වැරදි කියන එක නේද? ඒකත් ඒ ක්‍රියාවලිය මගේ දායකත්වය. ඒ කියන්නේ ඒකත් වැරදි නම් මේකත් වැරදි නම් ඒක ඊට වඩා වැරදි නේ. ඒ කොටසේ මගේ දායකත්වය. මම අනිත් එක ගැන වගකීමක් දරන්නේ නැහැ. මම ඔබටත් කිව්වා මා අධිකරණයේදී මේ ප්‍රශ්නේ සාකච්ඡාවට බඳුන් කරන්න තිබෙන නිසා මම සීමාවක් එක් කරුණු ඉදිරිපත් කරා. සමහර වෙලාවට මම කියන්නේ නැහැ. ඒක මගේ අයිතියක් කියලා මම හිතනවා. මොකද මම නඩුවක් ගුණ කරන නිසා. ඒතර මා කියන්නේ මගේ දායකත්වයේ තිබුණේ මගේ දායකත්වයේ ප්‍රමාණය
මා අවස්ථා ගණනාවකදීම වංචා දූෂණ පිළිබඳ පාර්ලිමේන්තුවේදී කතා කරා. පැමිණිලි ඉදිරිපත් කරලා තිබුණා. ඒ අවස්ථාවක් තුනක් මට මම ගිහින් තිබෙනවා. ඒ අපේ පැමිණිලි පිළිබඳව තොරතුරු ලබා දෙන්න කියලා මා ගිහලා තොරතුරු ලබා දීලා තිබෙනවා. ඒ කොහටද? අර්ලියගහ මන්දිරේ දූෂණ විරෝධී කමිටුවට. දූෂණ විරෝධී කමිටුවද මා දන්නේ නැහැ. අග්‍ර අමාත්‍යවරයා මුළසුණු දරපු කමිටුව. ඔබ පිළිගන්නද ඔබ දූෂණ විරෝධී කමිටුවේ සමාජිකයෙක් මා කියන්නේ? සමාජිකයෙක් නොවේ. ඒ කියන්නේ ඒ කැබිනට් පත්‍රිකාවේ කොමිසමේ මා ඉතා පැහැදිලිව ඒක පෙන්눔 කරමින් තිබුණා. මා කොමිසමේ ඒ කමිටුවේ සමාජිකයෙක් නෙවෙයි. නමුත් මම ගිහින් තිබෙනවා. හෙටත් මට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආරාධනා කරොත් මා දැන් සීනි වංචාව ගැන කියනවා. මොකද සීනි කෝටි 1500 කතා කරලා තියෙනවා. සිගරට් වංචාව ගැන කියලා තියෙනවා. බැලුම්කර වංචාව ගැන කියලා තියෙනවා. මම කියන්නේ ඒ වංචාවන් පිළිබඳව යම් තොරතුරක් මට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආරාධනා කරොත් දෙන්න කියලා මම ගිහලා බලනවා. ඔබ ඔය සඳහන් කරපු කාරණාවට පුනපූර්ණ එකතු කරගන්න අවශ්‍යයි. බලමු ජාතික නිදහස් පෙරමුණේ මොසාමිල් මන්ත්‍රීවරයා මොනවද කියන්නේ කියලා. අපි දැක්කා අනුර කුමාර දිසානායක මහත්මයා පාර්ලිමේන්තුවේ නැගිටලා ප්‍රකාශයක් කරනවා දූෂණ මර්දන කමිටුවේ එතුමා හිටියේ නැහැ කියලා. මගේ ළඟ තියෙන්නේ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා 21 ජනවාරි 2015 දාපු කැබිනට් පත්‍රිකාව. දූෂණ විරෝධී කමිටුව. දූෂණ විරෝධී කමිටුව ගැන දාපු කැබිනට් පත්‍රිකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ, සභාපති අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය චම්පික රණවක, රවුෆ් වකීම්, මේකේ තියෙනවා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක. ඒකේ තව අනු කමිටුවක් තියෙනවා. ඒ අනු කමිටුවේ සභාපති අමාත්‍ය මංගල සමරවීර. ඒකෙත් ඉන්නවා අංක 7කට අනුර කුමාර දිසානායක. ඊට පස්සේ ශනික ප්‍රතිචාර දැක්වීමේ කමිටුව. අනුර කුමාර දිසානායක තමයි සම්බන්ධීකාරය. අවසාන වශයෙන් පෙන්වන්නම් මෙන්න දූෂණ විරෝධී කමිටුවේ මැප් එක ශනික ප්‍රතිචාර කමිටුව අධ්‍යක්ෂ ආනන්ද විජේපාල, ඒ කියන්නේ අනුර දිසානායක මහත්තයාගේ අමාත්‍යාංශ කාලේ හිටපු පෞද්ගලික ලේකම් තමයි අධ්‍යක්ෂක කරලා තියෙන්නේ. මේ විදියට කැබිනට් පත්‍රිකාවක් දාලා තමන්ගේ නමත් තිබිලා ඔහු නැගිටලා පාර්ලිමේන්තුවේ කියනවා නම් මම මේකේ හිටියේ නෑ කියලා. මේ රටේ ජනතාවට විශ්වසනීයත්වයක් තියෙයිද? මුසාමිල් මන්ත්‍රීවරයා මේ ඉදිරිපත් කරන 2015 මේ වාර්තාවේ කැබිනට් ජනවාරි 21 ඔහු ඉදිරිපත් කරපු කැබිනට් වාර්තා අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔබේ නම තිබෙනවා කියලා මේ සඳහන් තිබෙනවා. මම දැක්ක කැබිනට් පත්‍රිකාව. ඒ කියන්නේ නිහාල් ජයවීර කියලා මහත්මයාගේ පැමිණිල්ලක් තිබුණා. ඒ පැමිණිල්ලේ තියෙන ගොනුවේ ওই කැබිනට් පත්‍රිකාව තිබුණා. ඒ මොහොතේ තමයි මම ඒ කැබිනට් පත්‍රිකාව දකින්නේ. ඒක දැකලා නෑ. ඒක මම කොමිසම හමුවේ ප්‍රකාශ කරලා තියෙනවා. හරිද? ඒ කියන්නේ ඔබට නොදන්නවා නම ඉදිරිපත් කළා. ඔව්. ඊළඟ තමයි කැබිනට් මණ්ඩලයෙන් ගන්න තීන්දුවක් මට දැනුම් දිය යුතු ආකාරයක් තිබෙනවා. මට දැනුම් දෙන්න ඕන. කවුරුවත් මට එවැනි ඔය කාට හරි කියනවා කැබිනට් මණ්ඩලයේ ගනු ලැබූ තීන්දුව මට දැනුම් දුන්නේ කොහොමද? දැනුම් දීලා තියෙනවද? මොකක්ද ඒ වෙලා තියෙන විදිය? මට එවැනි කිසිදු දැනුම් දීමක් කරලා නැහැ. ඊළඟ ක්ෂණික මේ කමිටුවක් ගැන කියනවනේ. ඒ ක්ෂණික කමිටුවේ තව රාජ්‍ය නිලධාරීන් හරි කවුරු හරි හිටියේ කෙනවනේ. හිටියේ කවුද කියන එක්කෙනෙක් කියන්න. එහෙම කමිටුවක් රැස් වෙච්ච දිනයක් කියන්න. ඒ බොරු සම්පූර්ණ. හැබැයි රනිල් වික්‍රමසිංහ මෙවැනි කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා. අවසානයේ කොමිසමේදී රනිල් වික්‍රමසිංහවත් අඩුම තරමින් ඒ කැබිනට් පත්‍රිකාව වකීම් බාර ගන්න. මට කියන්නේ ඒ කාලේදී ඔබ නිකමටවත් දැනගත්තේ නැද්ද අඩු ගන්න මේ ඉන්න සමාජික මේ නම් තියනාගේ මම ඒක තමයි කිව්වේ. නිකමට නෙවෙයි මම ඒ කැබිනට් පත්‍රිකාව මා දැක්කේම මේ කොමිසම හමුවේ අර එක ෆයිල් එකක ලිපි ගොනුවක තිබුණු නෑ මං ඇහුවේ හරි මම දැනන් හිටියේ නෑ. අඩු ගානේ ඔය මේක ඉන්න ඉතුරු සමාජිකයෝ කිසි කෙනෙක්වත් ඇයි ඔබ එන්නේ නැති මේ රැස්වීමට ඔබ මේක සමාජිකයෙක් ඔබේ නම තියෙනවා මේව කියලා මේ කියලාවත් අඩු ගානේ කවුරුත් සඳහන් කරලවත් නෑ. නෑ. ඒක මම කොමිසමේ කියලා තියෙනවා. ওই විදිහට මම උපාලි අබිරත්න. මේ විදිහට. හරි. ඒ නිසා මම කියන්නේ හරිද? ඔව්. ඒ කියන්නේ මා ඒක ප්‍රතික්ෂේප කරනවා. හැබැයි මා කිව්වා මා එතන සාකච්ඡා තුනකට ගිහින් තියෙනවා මම. හරිද? හැබැයි ඊට පස්සේ මොය පෙබරවාරි මාර්තු මාසෙන් පස්සේ ජනවාරි 8 මාර්තු මාස දෙකක් වගේ කිටි කාලේ. ඊට පස්සේ මම ඔබ පාර්ලිමේන්තුවෙත් මේක ගැන ප්‍රකාශයක් කරලා තියෙනවා. ඔව් ප්‍රකාශ කරලා තියෙනවා. පාර්ලිමේන්තුවෙත් මේ කැබිනට් පත්‍රිකාව ගැන. කැබිනට් පත්‍රිකාව ගැන නෙවෙයි. මා එවැනි කමිටුවක නොහිටපු බව. මේ කැබිනට් පත්‍රිකාව ඇත්ත කැබිනට් පත්‍රිකාවද ඔබ හිතන්නේ? රනිල් වික්‍රමසිංහ කිව්වා ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළ තිබුණා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරපු බව. එනිසා ඒක ඇත්තටම විද්මා. එතකොට දැන් මේ එළවෙන පාර්ලිමේන්තුවේ මේ එළවෙන කතාවක් කැන්සල් ගත කරන්න ඕනේ නැද්ද? දැන් ඔය කියන විදිහට බරපතල සිද්ධියක් නේද? ඔව් මම කියලා නෑ කොමිසමේ මේක සම්පූර්ණ කතාව කියලා. පාර්ලිමේන්තුව ඇතුලේ මං අහන්නේ. දැන් පාර්ලිමේන්තුව විවාදිනවා ලබන දමාණ්ඩු නොදීමේ ඉන්නේ. ඔය කොමිසම වාර්තා කරන මම විවාදයක් ඉල්ලලා තියෙනවා දවස් 3කම ඉල්ලුවා. හරි දැන් ඔබ විශ්වාස කරන්නේ නැද්ද? 9 වගේ විවාදෙයි. ඒ විවාදෙදි මම කරු ඉදිරිපත් කරනවා. අපි අවසන් මිනිත්තු කිහිපය කාලය සෑහෙන මේ ගෙවිගින් කරුණු ටික තියෙනවා.
කරුණු තියෙන මේ කාරණා සම්බන්ධව නෑ. නෑනේ ඔව්. හරි නෑ මම කියන්නේ මෙතනින් අපි වෙන මාතෘකාවට එන්න පෙර මට කියන්න දැන් අධිකරණයක් තමන්ගේ නඩුව විභාග කරන්නේ ඒ ඉදිරිපත් වන පැමිණිල්ල ඒ ඉදිරිපත් වන විත්තිවාචක මේ සියල්ල සලකා බැලීමේ අනතුරුව. නමුත් එල්ල වෙච්ච ප්‍රධානම චෝදනාව ඒ වකවානුව ඇතුළත නඩු ගොනු කරා තමන්ට ඕන ප්‍රතිවාදීන් හිර කරන්න තීරණය කළා සාකච්ඡා කරා අද මෙයා අත්තරකට ගන්න අද මෙයාව හෙට මෙයාව වශයෙන්. ඒතර මේ සිදුවෙච්ච දේශපාලන සම්ප්‍රදායට මේ කැත දේශපාලනයට අපි නැවතීම තිතක් තැබිය යුතු නැද්ද? මම කැත දේශපාලන දකින්නේ චමිත උතුරින් නෙවෙයි. ජනාධිපති ජයග්‍රහණය කරේ ජනවාරි 8 9 වෙනිදා වජිර අබේවර්ධන ඇවන්ගාඩ් මුදලාලේ අරන් ගිහලා ජනාධිපතිට මුණ ගැස්සුවා. අන්න ඒක තමයි කැතම දේශපාලනය. මේගොල්ලෝ වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්න නෙවෙයි උත්සාහ කරේ. වංචනිකයන් සහ දූෂිතයන් ආරක්ෂා කරන්න. සිරන්ති රාජපක්ෂෙන් කට උත්තරයක් ගන්න ඕනේ නැහැ කියලා කැබිනට් මණ්ඩලය කතා කරලා තීන්දුවක් ගත්ත මේගොල්ලෝ. මත තියන්න. ආරක්ෂා කරේ එහෙම. ඔබට මතක ඇති ප්‍රසිද්ධ දුරකථන ඇමතුම සාගල රත්නායකට ආපු. නිලමේ සාගල රත්නායකගෙන් පොලිස්පතිට ආපු. නිලමේ කියලා. ඒ නිලමේ කිව්ව කවුද? කතරගම දේවාල සමායන. දෙවුන්දර දේවාලයට බස්නායක නිලමේ කනිජ වැලි සංස්ථාවේ සභාපතිවරයා. ඔහුට තිබුණු පැමිණිල්ලක් ඉවත් කරගන්න කියලා තමයි එදා ඒ දුරකථන ඇමතුම යන්නේ. හරිද? ඊළඟ ගත්තොත් මහින්දානන්ද අලුත්ගම ගියු. අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න කියලා. නීතිපති පාර්ලිමේන්තුවේ ලියුම එව්වා. ලියුම හරිද? ක්‍රියාත්මක කරන්නේ නැතුව සති ගණනාවක් තියලා ලියුම ආපහු කැඳවලා වෙන ලියුමක් එව්වා. හරිද? මේගොල්ලෝ මොකද්ද කරේ? මේගොල්ලෝ වංචනිකයන් දූෂිතයන් දනුවන් දෙන්න උත්සාහ කරේ නැහැ. හරිද? මේගොල්ලෝ කරපු දේ තමයි වංචනිකයන් දූෂිතයන් ආරක්ෂා කරා. හරිද? මට ඒ කියන්නේ ඕන තරමට උදාහරණ තියෙනවා ඒකට කියන්න. ඒ නිසා හොඳ අධ්‍යයනයක් තියෙනවා. දැන් ඔබේ මට දැන් තියෙන කරුණ තමයි මට තියෙන ප්‍රශ්නය හරිද? වංචනිකයන් දූෂිතයන්ට දඬුවම් ලබා දීම සඳහා දරපු ප්‍රයත්නයට වඩා වැඩි ප්‍රයත්නයක් ඒ ආණ්ඩුවට තිබුණේ වංචනිකයන් දූෂිතයන් ආරක්ෂා කරගන්න. මෙතන මෙහෙම ගැටලුවක් ඒක තමයි මට නම් තිබෙන විවේචනය. මෙහෙම තියෙනවා. දැන් මේ කතාවේ හැටියට ඔහුට ඉතාම හොඳ අධ්‍යයනයක් තියෙන පක්ෂ නායකයෙක් හැටියට. මේ ප්‍රශ්නේ අහන්නේ ආරෝවට නෙමෙයි. දේශපාලන ප්‍රශ්නයක්. දැන් අර මුලින් කතා කරපු නැවත අපසර යන නෙමෙයි අර පාස්කු ප්‍රහාරයට අදාළව ඉබ්‍රාහිම්ට අදාළව අහපු ප්‍රශ්නවලදී ඔබ කිව්වේ ඔබ දන්නේ නැහැ. ඔබට ඒක හරියටම කියන්න බෑ. මගේ ප්‍රශ්නේ එක කොටසක් තෝරගෙන ඒ කොටස පමණක්ද ඔබත් ඉලක්ක කරගෙන අධ්‍යයනය කරන්නේ? නෑ. මම කිව්වේ ඉබ්‍රාහිම් ගැන 2015 වනතෙක් හරිද? ඉබ්‍රාහිම් හෝ ඔහුගේ දරුවන් හෝ එවැනි ක්‍රියාවලියකට සම්බන්ධ වී තිබෙන බව මම දන්නේ නැහැ පමණක් නෙවෙයි. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවල හෝ කොමිස් සභාව පිළිගත්ත නොපිළිගත්ත කියන්නේ ඒ වාර්තාවේ හෝ 2015ට පෙර ඔවුන්ගේ භාවිතාව පිළිබඳව වාර්තාවක් ඇවිල්ලා නැහැ. ඒ නිසා මම දන්නෙත් නැහැ කොච්චර අධ්‍යයනය කරත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්නෙත් නැහැ. හැබැයි මේවා මම හොතර දන්නවා. ඔබේ සොයා බැලීම් වල තික සීමාවක් පනවගෙන කියලා හිතෙන්නේ නැද්ද? නැහැ. අර මුල්ම ප්‍රශ්නට අදාළව අර කතා වුණේ අර හොඳයි ඉතින් මම නැවතත් කියන්නේ ඉතින් ඒක තමයි 2015 දී දන්න දේ තියෙන දේ තමයි දන්නේ. හරි. අපිට ඒක තව ඔබට කියන්න පුළුවන් 2015ට පෙර ඉතිහාසයක් මතුවලා තිබෙනවා නම් මම ඒක තේරුම් ගන්න නැහැ කියලා කියන්න කරුණු පුළුවන්. නිශ්චිතව කියනවනේ නේ අර නීලමේ කෝල් එක දීපු එක මේ සාගර රත්න තව බහන්න තව වෙන එක තව එකක් ගන්න. නෑ සමහර පැහැදිලි නොවන එක කාරණයක් තියෙනවා. ඉතාලම කෙටියෙන්ම තමයි පිළිතුරක් දෙන්න. දැන් මෙතන මේ කෙනෙකුට හිතන කොහෙවත් ඉන්න කෙනෙක් ගෙනල්ලා ඔබ නොදන්න කැබිනට් පත්‍රිකාවකට හෝ නමක් වැටෙන්න විදියක් නැහැ. ඔබේ සන්දර්භය තුළ මොන හරි භූමිකාවක් නියෝජනය කරපු නිසා නෙවෙයිද ඔබ නොදැන හෝ නම යන්නේ. එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම මේ රටේ වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් ලබා දිය යුතු බවත් මහජනයාගේ වංචාව දූෂණය කරන ලද දේපල පවරාගත යුතු බවත් ඉන්න භූමිකාවක් මට තියෙනවා. හරි. ඒ භූමිකාවද මම දන්නේ නැහැ. හරි. දැන් ඒක මම අත්හරින්න නැති භූමිකාවක්. හරිද? ඇයි? මම S2 දකින්නවා චමුදිත ඈත ගම්වලින් අද වාදරුවන්ට සෙරෙප්පු දෙකක් නැතුව පාසල් යන විදිය. නොතමින්න වහලක් නැතුව ගස් යට ඉගෙන ගන්න දරුවෝ ඉන්න විදිය මම දකිනවා. හදවතේ රෝගයක් ඇවිල්ලා ගෙහි ඉන්නවා ගිහිල්ලා බෙහෙත් ටිකක් ගන්න බැරුව, ඔපරේෂන් එකක් කරගන්න බැරුව. ඈත ගම්මානවල පුරවැසියන්ට තුන් වේල හොඳ සරිලන ආහාර වේලක් නැතුව දුක් විඳින මිනිස්සු මම දැකලා තියෙනවා. පොදු භූමිකාව මම කොමිසමේදී කිව්වා මොකද මම දන්නවා උපාලි අබේරත්න නිකවරටි බව. මා කිව්වා ඔහුට ඔහු ඉදිරියේදී නිකවරටියේ සාමාන්‍ය ග්‍රාමීය ජනතාවගේ ජීවිතේ මම දකිනවා. ඔවුන්ට අලි වන්නාලි ප්‍රහාර එන විදිය මා දැකලා තිබෙනවා. ඔවුන් දුප්පත්කමින් හෙම්බත් වෙලා තිබෙන බව මා දැකලා තිබෙනවා. ඒ නිසා එම ජනතාවට ලබා දිය යුතු සහනයන් නෑ එම ජනතාවට ලබා දිය යුතු සහනයන්
මේ 3-4 දිනක චෞර වලල්ලක් කොල්ල කනවනම් මන්තුමා. අන්නේ කොල්ල කෑමට එරෙව මට අරගලයක් තිබෙනවා. මම එදා කොමිසම හමුවේදී කිව්වා. ඒ අරගලේ වැරදිනවා. මේක දඬුවම් දෙනවා නම් ඒකට. මම ඒ වැරද්ද 100 වතාවක් කරන්න පැකිලෙන්නේ නැති බව මම කොමිසම නෑ ඔබතුමාගේ උපාලි පොදු අබේරත්න අභියෝග කරේ නැද්ද? මම අභියෝග කරේ අපි අභියෝග කරා. උපාලි අබේරත්න අභියෝග කරේ නෑ අතරම. ඒ කෙලිම මේ ඔබ කියපු කරුණුත් නෑ එක්ක මම උපාලි අබේරත්න ලෙනින් අභියෝග කරනවට වඩා මම මම අභියෝග කරා. එතකොටම ඔබට උත්තර දෙන්න ඕනේ නෑනේ එතනදීම. ඔබට කියන්න පිළිගන්නේ නෑ කියලා. මා කොමිසමට ගියේ කොමිසම මට කියන කරුණු ටිකක් තිබුණා. මට අවශ්‍යකම තිබුණේ කොමිසම අඟහැර කොමිසමත් එක්ක ආරවුලක් හදා ගැනීම නෙවෙයි. මට අවශ්‍යකම තිබුණේ කොමිසම හමුවේ මේ රටේ මහජනයාට සිදුකට තිබෙන වංචා දූෂණ අපරාධ අද අපේ රට දුප්පත්භාවයේ ගිල්ල තියෙන ආකාරය ණය උගුලකේ ගෙලිලා තියෙන ආකාරය මේ චෞර වලල්ලක් අතර මේ ධනෙ කේන්ද්‍රගත වෙලා තියෙන විදිය පිළිබඳව ඒ කොමිසම මේ දිගාරීම වමනාවක් තිබුණා. හරි චෞරවලක් ඇතුළේ මේක වෙන්නේ. හොඳයි. අපිට තිබෙන තාක්ෂණික ප්‍රතික්ෂේප කරන්න වඩා දේශපාලනික නැද්ද ඒක? නෑ දේශපාලනිකව එතෙන්ට ගිහලා ෆයිට් කරනවා. හොඳයි අපි මේ ඔබ හිතනවා? අනිත් මාතෘකාවට එමු. හරි. දැන් ජනතා විමුක්තිය පෙරමුණ අද කොළඹ ලොකු උද්ඝෝෂණයක නිරත වුණා. දැන් අවසන්ද මේක? මේක ඉවරයි. කොමිසම ඒක ඉවරයි. මිනිත්තු කිහිපයක් තව ඉතුරුලා තියෙනවා. හරි. මේ ජනතා විමුක්තිය පෙරමුණ අද බුල්ඩෝසර් නේ බුල්ඩෝසර් ව්‍යාපෘතියට එරේ එහෙම නේද උද්ඝෝෂණ ඩෝසරි බුල් නෑ ඩෝසරි. බුල් නෑ. බුල් ගෙදර. හරි. දැන් මට කියන්න මේ අනිත් පැත්තෙන් එල්ල වෙන ජවිපේ කියන ආකාරයෙන් මේ තරම් දැවැන්ත පරිසර සංහාරයක් වෙනවද? එහෙම නැත්නම් ජනතා විමුක්තිය මම දැක්ක CID එකට ගිහිල්ලා තියෙනවා. JVP social media pages එහෙම නැත්නම් JVP පරිසර වීඩියෝ කියලා වෙබ්සයිට් හරහා මේ නැති මේ පරිසර හානියක් මවා පෙන්වමින් සිදු කරන චිත්‍රයක් බවට චෝදනා එල්ල වෙමින් පවතිනවා. මේ කියන තරම් පරිසර හානියක් රටේ සිදු වෙනවද? එකක් මේ අද වකවානුවේ නෙවෙයි මේ අවුරුදු 73ක් අපේ රට අනුගමනය කරන ලද සමාජාර්ථික ප්‍රතිපත්තිය අපේ රටේ පරිසරයට කොට තිබෙන හානිය අතිශය බරපතලයි. ඒක සරල නෑ. අපි ගම්වල මිනිස්සු. අපි කුඩා කාලේ අපි වක්කඩෙන් වතුර බිව්වා. අද කවුරුවත් වක්කඩෙන් වතුර බොන්නේ නෑ. අපි වැවේ නානමංකඩෙන් කෙළවරෙන් අපි වතුර බීලා තියෙනවා. අද ඒ වැවෙන් කවුරුවත් වතුර බොන්නේ නෑ. ඊළඟ අපි ගමේ ලිඳෙන් වතුර බිව්වා. අද කවුරුවත් ලිඳෙන් වතුර බොන්නේ නැහැ. ඊට පස්සේ ගමට ටැප් එකෙන් වතුර ආවා. අද ගම්වල මිනිස්සු ටැප් එකෙන් වතුර බොන්නේත් නැහැ. අද ගම්වල මිනිස්සු බොන්නේ බෝතලෙන් වතුර. මතද බලන්න. මොකක්ද උනේ? අපිට ඉතාමත් පිරිසුදු ජල සම්පතක් තිබුණා. ඒ ජල සම්පත මේ පරිසර විනාශයේ හේතු කොටගෙන අද වස විස වලින් පුරවපු ජල සම්පතක් අපිට ඉතුරු වෙලා තිබෙනවා. ඊළඟ අපිට ඉතාමත් හොඳ සාරවත් මහ පොළොවක් තිබුණා. මේ මහ පොළොවේ බඹය කපනකොට වතුර තිබුණා. ඒ කියන්නේ අපේ ජල මට්ටම උඩ තිබුණේ. අද බඹ 4-5ක් කපනකොටත් මේකේ වතුර නැහැ. මොකද්ද සිද්ධ වුනේ? අපේ මහ පොළොවේ තිබෙන ජල මට්ටම ඉතාමත් පහළට ගලාගෙන ගියා. ඒ වගේම අපේ මධ්‍ය කඳුකරේ අපේ රටේ හදවත අපේ රටේ පෙනහැල්ල. ඒ මධ්‍ය කඳුකරේ රූරා ගලන ගංගා 103ක් තිබුණා. 103ට පන ජීවය දුන්නේ මධ්‍ය කඳුකරේ. ඒ මධ්‍ය කඳුකරේ හෝටල් හදලා මහා විශාල ජලාශ ගොඩනගලා ඒ මධ්‍ය කඳුකරේ අද නායන තත්ත්වයට පත් කරලා තිබෙනවා. ඒ වගේ අද දිය සීරා වේලෙන තත්ත්වයට පත් කරලා තියෙන දියුල්පත් වේලෙන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඉස්සර අපිට කඩු ගන්නාව නගිනකොට හතර වටේ තිබුණ ඇඳිරියේ කන් අගුල් වැටෙනවා. පළගැටියන්ගේ රැහියන්ගේ සද්ද එනවා. වතුරේ සද්ද එනවා. අද කඩු ගන්නාව මිනිස්සුන්ට බොණ්ඩ වතුර නැහැ. ඒ නිසා මේ පරිසර පද්ධතිය ඇති කරලාද විනාශය. අපේ රටේ ඈත ගම් වලට ගිහලා බලන්න. වනාන්තර එලිපෙහෙලි කරගෙන හේතු කොටගෙන 2018 විතරක් අලි 422ක් ඝාතනය වෙලා තිබෙනවා. 407ක් ඝාතනය වෙලා තිබෙනවා. මිනිස්සු 122ක් ඝාතනය කරලා තිබෙනවා 2018 වසරේ. අලි 422ක් මේ මහ පොළොවේ මැරෙනවා. අපේ ඉන්න විශාලතම සත්වය. ඒක ලෝකේ සම්පතක් ඒක. හරි ඒ 422ක් එක වසරේ ඝාතන වුණා. මිනිස්සු 107ක් ඝාතනය වෙලා තිනවා. ආසන්න වශයෙන් ගත්තොත් එක මිනිහ 122ක්. එක මිනිස්සෙක් මරනකොට අලි 3 දෙනෙක් ඝාතනය වෙනවා අපේ රටේ. අද අලි කඩාපනිනවා ගම්මාන වලට. දීපල විනාශ කරනවා, භවභෝග විනාශ කරනවා, ගෙවල් විනාශ කරනවා, දීපල විනාශ කරනවා, ජීවිත විනාශ කරනවා. මොකද මේ රට උනේ? අද අනුරාධපුරයේ ඉඳන් මේ පළමුණු වග්ගොඩ රෝගිය 1993 වසරේදී මැදවච්චේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හම්බුච්ච වග්ගොඩ රෝගිය. අද යනකොට මේ පැත්තේ මොණරාගල පැත්තට, අර පැත්තෙන් ගල්ගම් පැත්තට, අර පැත්තෙන් නාවුල පැත්තට, මේ පැත්තේ දෙහියත්ත කණ්ඩියට, මේ පැත්තෙන් කුරුණෑගල මායිමට මේ ඔක්කොටම ඇවිල්ලා තියෙනවා. අද තුනෙන් එකක් මේ වග්ගොඩ රෝගී ගොදුරු බවට පත් වී තිබෙනවා. ඒ නිසා මේ පාලකයන් අපේ රටේ ආර්ථිකයට කරන ලද විනාශය අපිට ගොඩ ගන්න පුළුවන්. හැබැයි මේ පාලකයන් අපේ රටේ පරිසර පද්ධතියට කරන ලද විනාශය තව
පරම්පරා ගණනාවක් ගිලවත් මේක යථා තත්ත්වයට පත් කරන්න බෑ. ජනතා විමුක්ති ඒ නිසා ඔබ මේ උමාවේ ව්‍යාපෘතියට මැදිහත් වෙනවා. ඔව්. ඔච්චර දේවල් දන්න ඔබ. ඔව්. මගේ ළඟ විස්තර තියෙන ඔබේ කැබිනට් පත්‍රිකාවේ. ඔව්. කොහොමද ඒක වෙන්නේ? නෑ උමාවේ ව්‍යාපෘතිය මෙහෙමයි. ඒ කියන්නේ අපි ඔබ එතකොට දවස් කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා. අමාත්‍යවරයා හැටියට මේක මා දැක්ක ජනාධිපති කවුද මහින්ද රාජපක්ෂ මහතාව චෝදනා කරා ඉතින් එතනදී මේ ජල පෝෂක ප්‍රදේශවල හරිද යම් අධ්‍යයනයක් කරනවා මා මේක මතු කර මා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන අධ්‍යයනයක් කිරීම සඳහා වෙන කිසිවක් නෙමෙයි. ඒ කැබිනට් පත්‍රිකාවේ තියෙන දේවල් චමුදිත මට කියවන්න පුළුවන් වෙලාවක් නෑ. හැබැයි මේ කතා වලට පරස්පර විරෝධී කාලේ උඹට දෙන කැබිනට් පත්‍රිකාවද නෑ මගේ අතේ නෝට්ස් තියෙන මම මේ නෑ මාගාව කැබිනට් පත්‍රිකාව මම ජනමාධ්‍ය කරුවෙක් හැටියට ඒ මොකද ලියාගන්න දේවල් මගේ පත්‍රිකාවේ සම්මයා කරන්නේ කියවන්නත් පුළුවන්. මම කැබිනට් පත්‍රිකාවේ මා ඉදිරිපත් කළා තිබෙන්නේ ඒ පිළිබඳව සමීක්ෂණයක් කිරීම සඳහා. නෑ හැබැයි මෙතන චෝදනාව දැන් මෙතන චෝදනාව පොඩ්ඩක් මම අවසන් කරේ නෑ. ඒතකොට මෙවැනි විශාල පරිසර හානියක් සිදු වෙමින් තිබෙනවා. ඒ නිසා මේ පරිසර හානියේ දිගුවක් අද ඉස්සරහට එමින් තියෙනවා. ඒ දිගුව තමයි ආරම්භයේදීම අක්කර 406ක් මුතුරාජවිල කියන මේ බස්නාහිර පළාත ඔක්සිජන් සපයන පෙනාල්ල බස්නාහිර පළාතේ පෙනාල්ල. අක්කර 406ක් දුන්නා ගෙවල් හදන්න කම්පැනියකට. තව අක්කර 700ක් ගෝල්ෆ් පිටියක් ඇතුළු හෝටල් පද්ධතියක් හදන්න හදලා දීලා තියෙනවා. මම නෙවෙයි කියන්නේ. කවුද කියන්නේ? කාදිලි නුනාසේ පාරට බහලා ඒගෙන අද කියලා තියෙනවා. ඒක කාදිලි නුනාසේ ජීවිපිද? මම ගෝඨාභය රාජපක්ෂෙන් අහන්න ඔබ නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ කියන කතාව ඔබ මගෙන් ඇහුවේ. ඒ හා සමාන නේද? කරන්න දෙයක් නෑ එතුමා මෙතන නෑනේ. කොයි එකද ඔබ කියන්නේ? නෑ මේ පරිසර හානියට ජීවිපි බොරු කියනවා කියන එක. හරිද? එතකොට ඒක බොරුද? ඊළඟ ගත්තොත් විශේෂයෙන්ම අපේ රටේ මහා පරිමාණ ඉඩම් මාගාව තිබෙනවා. මේ ඉඩම් කාටද බෙදලා දුන්නේ? ඔය සිංහරාජ පිළිබඳ චෝදනාව ජවිපේ ප්‍රොජෙක්ට් එකක්ද? කිසි ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකක්ද කියන්නේ ව්‍යාපෘතියක්ද? නෑ සිංහරාජය පිළිබඳව එල්ල වෙන මේ චෝදනාව ජවිපේ ව්‍යාපෘතියක්ද මේ චෝදනාව? මොකද එල්ල වෙන චෝදනාව ජවිපේ කියන තරම් මේව වෙන්නේ නැහැ කියන එක. සිංහරාජය පිළිබඳ පමණක් නෙවෙයි මේ රටේ මුළු පරිසර පද්ධතිය විනාශ කිරීමට එරෙහිව දේශපාලනයක් අපි කරමින් ඉන්නවා. බලමු විවිධ පාර්ශ්ව මේක ඔබ මගෙන් ඇහුවා මේ කියනවා. ඔකටම සම්බන්ධයි මේ මගේ ප්‍රශ්නෙට සම්බන්ධයි. විවිධ පාර්ශ්ව ජවිප පිළිබඳව පරිසර හානිය පිළිබඳව දක්වන අදහස් බලමු. පරිසර විනාශයන් ගැන නිරන්තරයෙන් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා. මේ සමහර තොරතුරු සත්‍ය තොරතුරු. විශාල ප්‍රමාණයක් අසත්‍ය තොරතුරු ප්‍රකාශයට පත් වෙනවා. සමාජ මාධ්‍ය ජාලාවල කිසිදු අදාළ නැති දේවල් ප්‍රචාරය වෙනවා. අර සත්‍ය අසත්‍යයෙන් යට වෙන තත්ත්වයට පත් වෙනවා. පරිසර විනාශයන් සිදුවෙන අවස්ථාවේදී පෙරමුණේම ගිහිල්ලා ඊට එරෙහිව හඬ නැගුවේ අපි මාධ්‍යවල වීරයෝ වෙන්න අපි කවදාකවත් පරිසරය වෙනුවෙන් කතා කරලා නැහැ. දැන් මෑතකදී මතුවනා සිංහරාජ කපන බෝ කියලා. මාධ්‍ය ඉදිරියේ කැලෑ කැපීම ගැන කතා කරන අය ඒ පිළිබඳව Taman සතු නිශ්චිත තොරතුරු ආණ්ඩුවට ලබා දුන්නොත් අපිට පුළුවන් ඇත්තටම පරිසර විනාශයක් වෙනවද? ඔවුන්ව තරාතිරම නොබලා දඬුවම් කරන්න. අපි කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. ගස්වරුත් බෝඩ් උත්සන් වෙනවා පරිසරයේ සුරුකම් කියලා. සමහර අය ඉන්නවා පිටරටින් NGO වලට මුදල් පොම්ප කරන කම් පරිසරේ රකින්න. හතර වෙච්ච ගමන් මිනිහා අතුරු දාගෙන. මේ රටේ මාධ්‍ය ලී කෑලි කොට කෑලි පෙන්වන්නට පටන් අරගෙන මහා වන විනාශය. දැන් ලංකාවේම පාර ඇදුවා ජනාධිපති. කිලෝමීටර ගාණක් එහා පැත්තේ කැලයක් මැද්දේ ඓතිහාසික තිබිච්ච ගම. මේ මිනිස්සු කියන්න පාර ඇදුවා කියලා සිංහරාජ විනාශ වෙනවා. පුංචි සිද්ධීන් ටිකක් දවස්කට දන්වලාගේ ඔබලා පෙන්නනවා. මෙන්න කැලේ ඉවරයි. අමුකෙ හුළඟට ගහක අත්තක් කඩා වැටුණත් කැලේ කපනෝ කියලා කෑ ගහන පපුවට ගහගන්න අමුතු ගණේ පරිසරවේදීන් ටිකක් ඇති වෙලා තිබෙනවා. රිෂාඩ් බදුදීන් විල්පත්තු වනය වනසනකොට මේ පරිසරවේදියෝ කොහෙද දන්නේ හිටියේ. හැබැයි ඇත්ත පරිසරවේදියෝ මේ රටේ ඉන්නවා. ඒ අය මේ වෙන දේ ගැන දන්නවා. මේ රටේ පරිසරය දේශපාලන බල ව්‍යාපෘතියක් බවට පත් කරගෙන තියෙනවා UNP ත් JVP ත්. UNP සහ JVP මේ දේශපාලන බලාරගලයක් කරගෙන තියෙනවද? බල ව්‍යාපෘතියක් කරගෙන. කට්ටියද 4ද 5ද කියලා මම මේ හැම එකටම පිළිතුරු දෙන්න ඕන. හැම එකටම ඕනේ නැහැ පොදුවේ දෙන්න නේද? මොකද විනාඩි කිහිපෙක තියෙන තව එකක්. නෑ එකක් තමයි මොකද දන්නද? එකක් අර විල්පත්තු ගැන නිහඬ විටිය කියනෝනේ. අදාළ පුද්ගලයාගේ නම ගැන ඔබට කතා කරන්න බෑ. අධිකරණයට ගිහිල්ලා තියෙන ඔබට වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නම නොකිය සිද්ධිය ගැන කියන්නේ. නෑ නෑ මම මේ ඔබට දාන්නේ මේ ඒ අදාළ කියන්නේ අපේ මාධ්‍ය ආයතන කීපයක් සම්බන්ධ වෙනවා. නෑ මම කියන්නේ හරිද? මේ ඔබ කියන එක හරි. අදාළ පුද්ගලයාගෙන මම පාර්ලිමේන්තුවේ කීප එකක් දාන්නද? පාර්ලිමේන්තුවේදී ඔබ කතා කරපු එකක්ද? 2014 දී තමයි මම මේ විල්පත්තු විනාශය ගැන කතා කරන්නේ. මතක තියාගන්න. බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා හැටියට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් ලබා දීලා අක්කර 2800ක්
විල්පත්තුවේ සංරක්ෂිත ඇත විල්පත්තුවේ අබේ භූමිය කියන කොටස නෙවෙයි. ඒකේ පරිවාර කලාපෙන් ඉඩම් නිදහස් කරා. ඉඩම් නිදහස් කිරීම පිළිබඳව 2014 අවස්ථා දෙකකදී මා පාර්ලිමේන්තුවේ ඉල්දරව් කරා. ඒ වෙලාව වනජීවි ඇමති විජිතමුණි සොයිසා. එයා ඒකට විරුද්ධව කතා කරනවා. ඒ ඔක්කොම හැන්සර්ගත වෙලා තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්නේ පරිසර ප්‍රශ්නෙන් ඔබට ගිලා ජාතිවාදී ගෝසාව වෙනකොට අර ඔබ කලින් කිව් පරිදි පරිසර ප්‍රශ්නේ යට වෙලා ජාතිවාදී ගෝසාව උඩට ආවා. හරිද? ඒ නිසා එදා විල්පත්තුවේදීත් මේ පරිසර විනාශයට එරෙහිව අපි කටයුතු කරලා තිබෙනවා. ඊට පස්සේ මගේ හරියද සිද්ධිය. නෑ ඊට පස්සේ ජාතිවාදී කතාව නිසා දැන් ඊට පස්සේ නෑ CIA තමයි එක දිගටම මේ ගැන කතා කරන්නේ සමහර වැඩසටහන්. ඔබ ඊට පස්සේ 2019 දී මගව 18 දී මා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරපු කරුණු තියෙනවා. ඔබට අවශ්‍ය නම් පෙන්වන්න පුළුවනි. ඒක 2018 දී නැවත මා පාර්ලිමේන්තුව මේක විභාග කරනවා. නෑ ජාතිවාදී ප්‍රශ්නයක් වෙයි කියලා හිතලා නෑ ජාතිවාදී ප්‍රශ්නයක් වෙයි කියලා නෙවෙයි. එතන තිබුණා ජාතිවාදයට ඒ කියන්නේ මේක සමහර අයගේ පරිසර කාමීත්වයේ තිබෙන්නේ පරිසර ප්‍රේමයේ තිබෙන්නේ රිසාත් කපනවා නම් ඒක පරිසර හානියක් නාමල් කැපුවොත් පරිසර හානියක් නෙවෙයි. අපි මේ ප්‍රශ්නෙට සම්බන්ධ කතානායකයා ගැන කතා නොකර අපිට ඔබට වගේ අපිට නීතිය බැඳිලා තියෙනවා. අධිකරණයේ ඔබ ඔබේ ප්‍රශ්නේ නීතිය බැඳිලා තියෙනවා වගේ අපිටත් තිබුණා නීතිය බැඳීමක්. ඒ කියන පුද්ගලයා. ඒ පුද්ගලයා ඒක කතා කරන්නේ. අපිට විතරක් නෙවෙයි ඒ ආයතන කියන පුද්ගලයා නැත්නම් කීපයකටම මුස්ලිම් නායකයෙක් කැලයක් කපනකොට ඒක පරිසර ප්‍රශ්නයක් වෙන්නත් ඒ ආසන්නේ නාමල්ගම කියලා ගම්මානිකුත් හදුවා නාමල් රාජපක්ෂ කැලේ කපන. ඒතර ඒව පරිසර ප්‍රශ්නයක් නුනා ඒගොල්ලන්. හැබැයි අපි දත් හරිද? කවුද මොනුවමනාවෙන්ද මේ රටේ වනාන්තර විනාශ කරේ ඒකට අපි සටන් කරලා තිබෙනවා. හැබැයි ඔබ කිව් පරිදිම ගෝසාව උඩට ආවා ජාතිවාදී කෝණේ. එක්තරා මොහොතක විල්පත්තු කල්ලාරු වනාන්තර බලන්න චමුදිත ජවීපේ ඔබ ගියේ නෑ. නමුත් ජවීපේ ලාල්කාන්ත ඇතුළු කණ්ඩායමක් යනවා. ගිහිල්ලා ඔය අපිට නම සඳහන් කරන්න බැරි පුද්ගලයාත් එක්ක තමයි හිටගෙන ඉන්නේ. එතකොට එතෙන්දි වෙන්නේ මෙහෙමයි. එතෙන්දි වෙන්නේ ලාල්කාන්ත සහෝදරය එතෙන්ට ගියාට පස්සේ ඒගොල්ලෝ එතෙන්ට පැමිණලා තිබුණා. ඒ කියන්නේ ඔහු එක්ක ගියා කියන කතාව දන්නේ. එක්තරා මොහොතක සංවිධානාත්මක යමක් නෙමෙයි. සංවිධානාත්මකයි. මේ අහන්න දැන් ඔයා හිතනවද ඔබ නෙවෙයි මම නෙවෙයි මගේ පක්ෂය. ඔයා හිතනවා ලාල්කාන්ත විල්පත්තුරුගේ මේ රිසාත් බදුනේ සාකච්ඡා කරලා කියලා ඔබට පෙන්වන්න පුළුවන් විෂුවල් එකක් තියෙනවා අපි ඊළඟ මම කියන්නම් හරිද විල්පත්තුවට යන්න ඕන කියලා පක්ෂ තීරණයක් ගන්න. ඒ පක්ෂ තීරණයට අනුව තමයි මට මතක වසන්ත සමරසිංහ දොරදරේ නාමලුත් හිටියද මන්ද ලාල් සංසුර යන්නේ. ඒකද ඒ වෙලාවේ තමයි රිසාත් බදුන් එතෙන්ට එනවා. හැබැයි අපි ඒ වෙලාවේ එකට ජනමාධ්‍ය අමතනවා. එතනදී අපි ඒ වෙලාවේ ජනමාධ්‍ය අමතන දර්ශනයක්. ඒ වෙලාවේ පිළිගත්තු කතාව තමයි මේක විල්පත්තු වනජීවි අබේ භූමි කලාපයට අයිති එකක් නෙවෙයි. හැබැයි සමාජයේ ගොඩනැගුවා මේක විල්පත්තු කැලක් කැපිලා තිබුණා. හොඳයි. එතන ගෙවල් හතරක් අයින් කරලා තිබුණා. එතන කැපිලා තිබුණා. එතන නෙවෙයි. මේක වෙන අර කල්ලා ඒ වනාන්තර පද්ධති තමයි මේ විනාශය සිද්ධ වෙලා තියෙන කියලා කිව්වා. ඒක තමයි ඔය ප්‍රකාශයම වැරදි. විල්පත්තු කල්ලාරු වනාන්තර මැද්දේ සංවේදී කලාප විනාශ කරලා තියෙනවා. පොඩ්ඩක් ඉන්න මම කියන කංචමට. විල්පත්තු අබේ භූමිය කියලා ගැසට් කරපු ගැසට් එකක් තියෙනවනේ. ඒ ගැසට් එකෙන් විනාශ කරපු තැන් කීපයක් තිබුණා. මම කලින් කිව්වේ ඒක තැනක් තිබුණා කියලා. එතන ගෙවල් හතරක් තිබුණා. ඒක අයින් කරලා තිබුණා. හරිද? ඊට පස්සේ වෙනත් තැනක මේක සිද්ධ වුණු විදිහත් මම කියන්නද? ඔබට හරියට දැනගන්න ඕනේ. මේක සිද්ධ වෙච්ච දීදිය තමයි 1991 දී මුස්ලිම් ජනයා පළවා හරින ඔය කලාප. හරිද? පළවා හැරියට පස්සේ ඔය LTT සංවිධානය හේතු කොටන ඔය කලාපේ නේවි කැම්ප් එකක් දාන්න. එහා පැත්තේ. ඒ නේවි කැම්ප් එකේ මුහුද අයිනේ හෝටල් වලට ඉඩ ගන්න. ඒ නේවි කැම්ප් එකට අයිති භූමියේ තමයි සමහර මුස්ලිම් අය පදිංචි වෙලා හිටියේ. ඒතර මුස්ලිම් අය නැවත පදිංචි කරන්න යනකොට 91 ඉඳන් මේ දක්වා වෙනකොට තව පවුල් කීපයක් 90 පවුල් විශාල ප්‍රමාණයක් ගොඩනැගිලා තිබුණා. ඒ නිසා බැසිල් රාජපක්ෂ තීරණය ගත්තේ අවතැන් වූ මුස්ලිම් ජනතාවට ඉඩම් දෙන්න පමණක් නෙවෙයි අවතැන් වුණාට පස්සේ තව 90 පවුල් ගණනාවක් ඇදලා තිබුණා. ඒ 90 පවුල් වලට ඉඩම් දෙන්න. එතකොට උන දේ තමයි ඔවුන් පදිංචි වෙලා හිටපු කලාපයට අමතරව අර වනාන්තරවලිනුත් එලිපෙහෙලි කරලා ඉඩම් දුන්නා. ඕක තමයි සිද්ධ වෙච්ච දේ. බැසිල් ව්‍යාපෘතියේම බැසිල් රාජපක්ෂ ව්‍යාපෘතියේම ඕක තමයි සිද්ධ වෙච්ච දේ. මේ මොහොතේ මැතිවරණ ඡන්ද ඉලක්ක කරගෙන කරපු වැඩසටහන. ඔබ ඒ සාධාරණීකරණය කරන්නේ ඇයි? මම සාධාරණීකරණය කරන්නේ ඒ යලි පදිංචි කිරීම සියල්ලම නීති විරෝධී. සහ අවතැන්නුව නෙවෙයි. මම ඔබට කිව්වේ ඒකනේ. ඒ කියන්නේ අවතැන් වූ ජනතාවට දීපු භූමියක් තියෙනවා. ඒක මගේ ඔබට වෙන තරකයක් තියෙන පුළුවන්. හැබැයි ඒ වගේම අවතැන් වෙලා යනකොට ගියේ එක පවුලයි නම් 1991 ඉඳන් 2014 වගේ වෙනකොට තව 90 පවුල් කීපයක් ගොඩනැගිලා තිබුණා. ඒතර මේගොල්ලෝ ඉඩම් දෙන්න තීන්දුව කරා අර ඉවත් කරපු පවුලට විතරක් නෙවෙයි 90 පවුල් වලටත් එක්ක. හරි. එතකොට වනාන්තර අක්කර 2800ක් වන සංස්කෘතික දෙපාර්තමේන්තුව පවරගත්තා. මම පැටලෙන්නේ නැහැ. ඊළඟ ඔබ අහපු එකද මේ නිශ්චිත ප්‍රශ්නේ. ඒතර මේ එකක්වත් බොරු නෙවෙයි. මාගාව තිබෙනවා ඔබට
කියන්න විශේෂයෙන් ගත්තොත් මම කියන්න අපිට ටිකක් තියෙනවා සමුදිත. ඔයගොල්ලෝ ඇහුවේ නෑනේ මේ රට හදන්නේ කොහොමද? ඔයගොල්ලන්ගේ ප්‍රතිපත්තිය මොකද්ද? මම බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ඔබ ඒව අහයි කියලා. රට දැන් නෑ ඒව අපිට වැදගත් හරි දැන් ඕක ඊළඟ මම ඔබට කියන්නම්. දැන් මේ ඉඩම් දෙන්නේ කාටද? දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා චිත්‍රයක් හදන්න හදනවා. මේ ගම්මුල ඉන්න ගොවි ජනතාව දර කෑල්ලක් කපන්න හේනක් කරගන්න යන ඉඩම් වලට තමයි මේ ප්‍රශ්නේ නෑ. මා කියන්නම් RGN ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම නොම්බර 61 ඉන්නේ 2 දෙහිවල පාර නුගේගොඩ. අක්කර 1000ක් දීලා තියෙනවා. හරිද? මාගාව ලියුමක් තිබෙනවා. ඇවන්ගාඩ් සමාගමට කුස්කර්ම අමාත්‍යාංශයේ ලේකම් සුමේද පෙරරා. එයා යවනවා ඇවන්ගාඩ් සමාගමට ලිපියක්. ඔබගේ බඩිරුග ව්‍යාපෘතිය සාර්ථකව බඩිරුග ව්‍යාපෘතිය වෙනින් ඉදිරිපත් කරන යෝජනාව අපි පිළිගන්නවා. ඔබ අක්කර 40000ක් ඉල්ලා තිබෙනවා. නියම ව්‍යාපෘතියකට අක්කර 5000ක් දෙනවා කියලා. කවද ඇවන්ගාඩ් සමාගමට. ඊළඟ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නවද ඔබ? ඔය සම්බන්ධයෙන්. දැන් මේ ඔබ කැලෑ විනාශ කරාට පස්සේ කතා කරලා වැඩක් නැහැ. බලමු. ඔබ නීති උපදේශ අරගෙන මම ඒ ගැන සැලකිල්ලක් කරන්න. ඊළඟ DSW හර්බල් ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම. ඒකට අක්කර 100ක් දීලා තියෙනවා. ඩෙල්මෝ චිකන් ඇන්ඩ් ඇග්‍රෝ පුද්ගලික සමාගම. ඒක අක්කර 500ක් දීලා තියෙනවා. පුස්සැල්ල මීට් ප්‍රොඩක්ෂන් පුද්ගලික සමාගම. ඒක අක්කර 500ක් දීලා තිබෙනවා. ඉංජිනේරු කාර්යයන් පිළිබඳව මධ්‍යම උපදේශක සභාව. මේ පොල්ල බැද්දි වන රක්ෂිතී අක්කර 150ක් ලබා දෙනවා. මොරගොඩ ඇග්‍රෝ සර්විස් පුද්ගලික සමාගම. අක්කර 1000ක් ඉල්ලා තිනවා 500ක් දෙන්න දීලා තිනවා. මේ කාගේද? කොයිද කලේ කැපුනේ නැහැ. මේ ගොවි ජනතාවට දීපිටක් නෙවෙයි. තමන්ගේ දේශපාලනට උදව් කරපු තමන්ට කොමිස් පගාවලට ඉඩම් මේ බෙදමින් යනවා. අද පොළොන්නරු යහපැත්තේ තීරුවේ අක්කර 8500ක් වෙන් කරලා තිබෙනවා. අක්කර 8500 දැන් බෙදන්න ඉල්ලුම් පත්‍ර කැදවලා. ඉල්ලුම් පත්‍ර 150ක් ඇවිල්ලා තියෙනවා. මේ ඉල්ලුම් පත්‍ර බොරුවට කැදවලා තමන්ගේ හිතවතුන්ට අක්කර 8500ක් වෙන් කරලා තියෙන බෙදලා දෙන්න. අක්කර 4000 ගන්න පොල්ල බෙද්ද වෙන් කරලා දීලා තියෙනවා. මේ බොරු ඒවා නෙවෙයි. දැන් සිංහරාජ අඩවි අර එවැනි ඩෝසර් කිරීම සිද්ධ වෙමින් තිබෙනවා. ඒ නිසා ඉතාම පැහැදිලි. අන් කවරදාකටත් වඩා මේකේ වැඩි අන් කවරදාකටත් වඩා වැඩි. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාම අර මම දැක්ක 2018 විස්තරයක් කිව්වා කැලෑ කපුපෙක් ගැන. මම කියන්නේ ඒක හොඳයි කියන එක නෙවෙයි. හරිද? ඒ වෙලාවෙත් අපිට මොකද සජිත් ප්‍රේමදාස. එයාගේ අර මෝඩ නිවාස ව්‍යාපෘතියක් කරා මොකද්ද කරේ? ඕගොල්ලෝ ගිහිල්ලා බැලුවොත් අධිවේගී මාර්ගේ සමාවෙන්න. අඩිසීය පාර ඇඹිලි පිටිය ඉඳන් සූරියවට යන. අඩිසීය පාරේ අඩිසීය පාරේ දෙපැත්තේ තිබුණේ කටු පඳුරු සහිත ලඳු බිම්. ඒවා මොකද කරේ? ඒවා මුළුමනින්ම පෙට්ටි ගෙවල් අටවල ඒ වනාන්තර විනාශ කර සජිත් ප්‍රේමදාස. ඊළඟ ඔබට මතක ඇති කැකිරාවේ. වන විනාශයක් සිද්ධ වෙන මොකද්ද ගන්න හදන ක්‍රියාමාර්ගය? අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. මේ වන විනාශයට විරුද්ධව එකක් අපි මහ ජනතාව දැනුවත් කරනවා, අරගල කරනවා. ඔබ කියනවා නම් ඒක නීතිමය ක්‍රියාමාර්ග වලට යා හැකි කියලා අපි ඒ පිළිබඳව අධ්‍යයනය කරලා දැන් සිංහරාජයේ මැද්දේ සංගීත කලාප වැව් දෙකක් හදන්න හදනවා. වැව් දෙකක් හදන්න. දැන්ටවත් පොල්ලේ බැද්දේ වන සංරක්ෂණය විනාශ කිරීම පිළිබඳව ඌරු වර්ගයේ වන්නිලා ඇත්තම නඩුවක් දාලා තියෙනවා. දැන්ටවත් ඔය අක්කර 4700 විනාශ පිළිබඳව අපි සාකච්ඡාවේ අවසන් කොටසට පිවිසෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සමග අද සලකුණේ සාකච්ඡා කරමින් සිටින විරාමයට ගිහිල්ලෙමු. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය. ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සමග අපි කතා කරමින් ඉන්නේ. අපිට සාමාන්‍යයෙන් භාවිත කාලයටත් වඩා එහාට අපි ගිහිලා තියෙන නිසා අවසාන විනාඩි කිහිපය අපි බාධා කිරීම නැතුව අපි ඉන්න උත්සාහ කරනවා. රට හදන ජවිපේ මග ඒකනේ මේ කියන්නට අවශ්‍ය සහ හැකියාව නොලැබුණු කාලය තිබුණේ. අපි සඳහා අවස්ථාව ලබා ගමු. අපි වෙන දවසේ දීර්ඝව සාකච්ඡා කරමු. ඒ ගැන මොකද මම හිතන්නේ වෙලාවයි ඔක්කොමත් එක්ක ඒක සීමාකමක් ඇවිල්ලා තියෙන කොහොම වුණත් මේ රට පත් වෙලා තියෙන තත්ත්වය ගත්තොත් අපේ රට ප්‍රධාන වශයෙන් මුහුණ දී තිබෙන අර්බුදය තමයි මේ ණය අර්බුදය. ඒක සරල නෑ. ඒ කියන්නේ මේ පෞගේ අගෝස්තු මාසෙ වෙනකොට අපේ රටේ මුළු ණය ප්‍රමාණය ට්‍රිලියන 14.3ක් වෙනවා. රාජ්‍ය ආයතන ණය ප්‍රමාණය ට්‍රිලියන 1.3ක් වෙනවා. ඒ කියන්නේ ට්‍රිලියන 15.6ක්. 20 සහ 21 ගන්න ණය ට්‍රිලියන 3ක් විතර වෙනවා. ඒ කියන්නේ ට්‍රිලියන 18කට ආසන්න ප්‍රමාණයක් අපේ ණය තොගේ වැඩි වෙනවා. ඒ කියන්නේ එක පුද්ගලයෙක් ලක්ෂ 9ක විතර ණයකරු බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම 2020 රාජ්‍ය ආදායම බිලියන 1350යි. රටේ ණය පොලි වාරිකය බිලියන 1854යි. ඒ කියන්නේ ආණ්ඩුවට ලැබෙන මුළු ආදායම ණය පොලි වාරිකයේ ගෙවා ගැනීමට ප්‍රමාණවත් නැති රටක් ඇති වී තිබෙනවා. බිලියන 500ක් ණයට ගන්න ඕන ණය පොලි වාරිකයේ ගෙවන්න. ඒ විශාල ණයගුල කෙර කරලා තිබෙනවා. ඊට වඩා ප්‍රධාන ප්‍රශ්නේ අපේ ණය වලින් අද 147ක් විදේශීය ණය. අපේ මුළු ණය පංගුවෙන් 147ක් විදේශීය ණය කියලා කියන්නේ ඩොලර් බිලියන 35.5ක විදේශීය ණයක් තිබෙනවා. ඩොලර් බිලියන 35.5ක බිලියන 1.3යි ගියේ හම්බන්තොට වරාය හදන්න. ඒ වගේ 30 ගුණයක ණයක් තියෙනවා අපිට ගෙවන්න. රටක් හැටියට අපි ඩොලර් හැටියට ණයයි පෞද්ගලික අංශය රාජ්‍ය ආයතන ගත්තු ණය ගත්තාම ඩොලර් බිලියන 56ක ණයක් තිබෙනවා. මේ අවුරුද්දේ ආණ්ඩුවේ සහ රටේ ණය ඩොලර් ණය වාරිකය
බිලියන 8.7ක් වෙලා තිබෙනවා. භාණ්ඩ ආනයන සහ අපනයන අතර පරතරය බිලියන 6ක් පමණ වෙනවා. ඒතර බිලියන 14.7ක් ආණ්ඩුව හොයා ගන්නවා. ඩොලර් බිලියන. කොහෙන්ද හොයාගන්නේ? කොහෙන්ද හොයාගන්නේ? සංචාරක ව්‍යාපාරෙන් උපරිමේ බිලියන 2ක් එයි. විදේශ ශ්‍රමිකයන් 6ක් එයි 8යි. ඒත් බිලියන 6ක 6.7 හිගයක් තියෙනවා. මේ වසරේ බිලියන 6.7ක් හිගයි ආණ්ඩුවට ණය පොලිවාරික ගවන්න. මොකද්ද වෙන්නේ? ණයට ගන්න වෙනවා. කොහෙන්ද ණයට ගන්න? ණයට ගන්නකොට මොකක්ද සිද්ධ වෙන්නේ? ඉන්දියාවෙන් ණයක් කිලෝකට ඉන්දියාව කරන ජැටිය දීපන් කියලා. චීනෙන් ණයක් කිලෝකට චීන කියන දූපත් ටික දීපන් කියලා. එඳා රට විශාල ණයගුල කිර කරලා රටේ සූරිභාවයද නැති කරලා තිබෙනවා. මහ පොළොව ඉඹ ගැනීම නෙවෙයි දේශප්‍රේමීත්වය කියලා කියන්නේ. ලෝකේ ඉස්සර අපේ රට කෙලින් හිටගත හැකි වන්නේ අපි ස්වාධීන ආර්ථිකයක් ගොඩනගා ගැනීමෙන් පමණයි. අද යාචක ආර්ථිකයක් අපිට ගොඩනගලා තිබෙනවා. අද අපි සූරි බැඳුම් කර විකිණින්නේ නේ. ඔබ දන්නවද? මේ 2022 ජනවාරි මාසේ මේ පිරෙන තියෙන සූරි බැඳුම් කරේ. රුපියල් 100 බැඳුම් කර යන්නේ 74.25ට. මේ ඩොලර් 100 බැඳුම් කරේ. 2022 විකිණින තියෙන බැඳුම් කරේ. ඒක ඉල්ලලා තියෙන රුපියල් ඩොලර් 55ට. 100 බැඳුම් කරේ ඉල්ලන්නේ 55ට. 2022 පිරෙන තියෙන දකුණු කොරියානු බැඳුම් කරේ. ඒක 100 බැඳුම් කරේ ඉල්ලන්නේ 106ට. මතද බග. ඒක අධි ප්‍රමාණ වෙලා ඉල්ලන්නේ. අපේ භාගයකට කිට්ටු වෙන ඇති වෙලා තිබෙනවා. ඒ නිසා රට විශාල ණයගුල කෙර වෙලා තිබෙනවා. ඕගොල්ලෝ කවුරු හරි මේ රටේ ජනතාව හිතනවනම් මේ අවුරුදු 37ක් අනුගමනය කරපු මාරුවට අනුගමනය කරලාද මේ දේශපාලන පක්ෂ අපේ රට ගොඩනගයි කියලා ගොඩනගන්න බෑ. අසාර්ථකත්වයේ පතුලටම ගිල්ලා තියෙන මේ රට හදන්න ඕන. මේ රට හදන්න ප්‍රධාන කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕන. එකක් මේ සමාජ පරිවර්තන වෙන්න ඕන. මේ සමාජය මොකක්ද? මේ සමාජය තරංගයකට දාලා තියෙන්නේ. හැල්මේ දුවන සමාජය. මේ ඔක්කොම අස්සී. මම ඔබට කියන මේ ඔක්කොම අස්සී. 2020 මුළුමනින්ම ආර්ථිකය කඩා වැටෙනකොට අපේ රට එක ව්‍යාපාරිකයෙක් කෝටි 6ක ආදායමක් ලබන දවසක ලාභයක් ලබන කෝටි 6ක ලක්ෂ 600ක දවසක ආදායමක් ලබන එක ව්‍යාපාරික. තව ව්යාපාරික දවසට කෝටි 400ක ලාභයක් ලබනවා. මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? මහජනයාගේ ධනය ඉතා කුඩා කණ්ඩායමකට සංකේන්ද්‍රණය වෙලා තිබෙනවා. මේකයි ප්‍රශ්නේ. ඒකට දේශපාලකයෝ ඉන්නවා. ඒකට විශාල ධන කුවේරයෝ ඉන්නවා. සිංහල දෙමළ මුස්ලිම් ભેදාවක් එතන නැහැ. එතන UMP ශ්‍රී ලංකා පොහොට්ටු බෙදීමකුත් නැහැ. ඒ ඔක්කොම එකතු වෙලා මේ රටේ ධනය සාරේ උරා ගන්න. මොකද්ද කියලා තියෙන සමාජයට? සමාජයට හැල්මේ දුවන්න කියලා තියෙන තරංගය. මේ තරංගය අසාර්ථකයි. ඒ නිසා මේ සමාජයට තරංගයේ වෙනුවට සහයෝගය අවශ්‍යයි. ඒ නිසා අපි සහයෝගයෙන් සමාජයක් නිර්මාණය කරන්න ඕනේ. වැලි ගොඩ දානකොට ඒක අපේ වැලි අපිට අවශ්‍ය අපේ ඉදිකිරීම කර්මාන්තයට. හැබැයි තරංගයේ විසින් වැලි ගොඩ දානකොට ගඟේ පතුල මුහුදට වඩා පහළට නිකන් වැලි ගොඩ දානවා. ඒ තරංගයේ සහයෝගය වෙනුවෙන් වැලි ගොඩ දානකොට පරිසර පද්ධතිය ආරක්ෂා කරගනිමින් ඉදිකිරීම ශේෂ්ත්‍රයට වැලි යවනවා. ඒකයි සිද්ධ වෙන්නේ. අනවශ්‍ය ඉදිකිරීම උතන්ට අයිති නැද්ද? අනවශ්‍ය ඉදිකිරීම අවශ්‍යයි. මේකට මේ සංවර්ධනය කියලා කියන්නේ අනවශ්‍ය ඉදිකිරීම අවශ්‍ය නැහැනේ. අවශ්‍ය නැහැ. මේ සංවර්ධනය කියලා කියන්නේ කොන්ක්‍රීට් වනාන්තර. කොන්ක්‍රීට් වනාන්තර නෙවෙයි සංවර්ධනය කියන්නේ. සහයෝගයෙන් වැලි කොට දාන එක නෙවෙයි ඔබ කියන්නේ. නෑ මම සහයෝගය කියලා කියන්නේ. ඒ උදාහරණ ටිකක් නෑ මා කියන්නේ මෙහෙමයි. සහයෝගය කියලා කියන්නේ තරංගය නෙවෙයි. තරංගය නෙවෙයි. කොහොමද මේ වැලි කොට දාන්න ලෙඩක් නෙවෙයි. ඔව් අපිට අවශ්‍ය නෑ. භවධර්මයට ඉදිරිය කියන්නේ නෑ. සමහර ගංගාවල ඒ සීමාවෙදි වැලි ඉවත් කරන්න ඕන. දැන් වෙන්නේ ඒක නෙවෙයි. නෑ දැන් මං කියන්නේ ඒක තමයි මගේ සහයෝගය කියලා. හැබැයි තරංගයට ආපුවම මොක වෙන්නේ නෑනේ. තරංගයට ආපුවම තමයි වැඩි සංවර්ධනය පිළිබඳ තරංගය වෙන්න ඕනේ. එහෙම නම් මේ වැලි කොට දාන පිළිබඳ කියන්නේ සියලු තරංගයක්. ඒක මේක අධ්‍යාපනයේද ධනයෙන්ද සංවර්ධනයේ මොඩලේ වැරදි කියලා කියන්නේ. වැරදි නෑ. මේ ඉස්සලම මේ සමාජයට කාවද්දලා තියෙන මතේ මේ සමාජය ගෙනල්ලා තියෙන තන හැල්මේ දුවන්න තරංගකාරීත්වය සයි සමාජයක් තියෙනවා. මේ හැල්මේ දුවන තරංගකාරීත්වයකට හති වැටලා විශාල පිරිසක් බිඳ වැටලා තියෙනවා. ඉතා කුඩා ප්‍රමාණයක් විතර මේකෙන් ගොඩ ගිලා තිබෙනවා. ඒ නිසා අපිට මේ සමාජ පරිවර්තනයක් අවශ්‍යයි. සහයෝගී සහිත සමාජ පරිවර්තනයක්. 1 2 ඒ සංවර්ධන මාධ්‍යයත් එක්ක මේ රටේ නෑ සංවර්ධන මාධ්‍යයත් මේක සම්බන්ධ. මේ තුනම එකට එන්න ඕන. ඊළඟට සංවර්ධන මාධ්‍ය තිබිලා වැඩක් නෑ සහයෝගී නැතුව. ඒක තරංගයට නම් ඉන්නේ. හොඳයි. ඊළඟ දෙවෙනි කරුණ ගත්තොත් වංචා දූෂණ වලින් පිරිච්ච රාජ්‍යයක් මේක. දේශපාලන කියන්නේ ලාභම් ව්‍යාපාරය. ඔබ ඇහුවොත් මගෙන් සීනි වංචාව ගත්තොත්. විශේෂයෙන්ම සීනි බදු අඩු සියලු බදු වැඩි කරනකොට. සියලු ආනයන බහන සීමා කරනකොට. ටයිල් ගේන එක නතර කරනවා. කහ ගේන එක නතර කරනවා. මුං ඇට ගේන එක නතර කරනවා. කවුපි ගේන එක නතර කරනවා. වාහන අමතර කොටස් ගේන එක නතර කරනවා. මේ ටයර් ගේන එක නතර කරනවා. මට මේ ඔක්කොම මේක නම් අහන්න වෙනව නැත්නම් අරුවක් නිසා මේක ඉවරනවා මේ ඔක්කොම නතර කරද්දී සීනි වල විතරක් දිරියක් දෙනවා සතේ බඩ බදු වල කරලා. ඕන හැබැයි මට ඕක අහන්න ඕනේ. මොකද හේතුව එහෙම නැත්නම් ලොකු අඩුවක් වෙන නිසා. ආණ්ඩුව කියන්නේ බදු වැඩි කිරීම සහ අඩු කිරීම අපේ බදු ප්‍රතිපත්තිය. ඒක තමයි මම කියන්නේ. සීනි වල වංචාවක් වෙලා නැහැ. මේ පාඩුවක් වෙලා තියෙනවා. පොඩ්ඩක් එතකොට මොකද්ද මම කියන්නේ? එතකොට අනිත් ඔක්කොගෙම ආනයන අධෛර්යමත් කිරීමේ ප්‍රතිපත්තිය තියෙන්නේ. බදු වැඩි කරා සමහරව තානම් කරා. හැබැයි සීනි වලට විතරක් ආනයන දිරිගැන්වීමේ ප්‍රතිපත්තියකට පරිවර්තන වෙන්නේ කොහොමද? රුපියල් 5න් 725ට අඩු කරලා සීනි ආනයන දිරිගැන්නුවා.
දිරිගන්නපුවා මොකද උනේ? මෙට්‍රික් ටන් 3,20,000කට ආසන්න වශයෙන් කෝටි 1,590ක් භාණ්ඩාගාරයට එන්න තිබුණා. එක්කෝ ඒ කෝටි 1,590 භාණ්ඩාගාරයට එන්න ඕන. එක්කෝ ආණ්ඩුව ගැසට් එකක් ගැහුවා තොග මිල රුපියල් 80යි සිල්ලර මිල රුපියල් 85යි කියලා. එක්ක රුපියල් 80ට 85ට සීනි තියෙනවා. එක්ක රුපියල් 50 ආණ්ඩුවට එන්න. මොකද උනේ? 80යි 85ට සීනිත් නැහැ ආණ්ඩුවට බද්දක් නැහැ. බදු ආදායම් මහිම වීම වංචාවක්ම වෙන්න පුළුවන්. ආණ්ඩුවට බද්දක් නැහැ. ඉතින් ඔහොම ගැඩුව බැඳුම් කරේ තොගුණුනි. අපි ඔවුන් කියන අද 150 හරි බැඳුම් කරේ ගන්න දෙන මොකද්ද? බැඳුම් කරේ ගන්න දෙන තෝ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බැඳුම් කර නිකුල්ලා මහා බැංකුවේ බැඳුම් කර නිකුල්ලා විකුණලා මුදල් එක් රැස් කරගැනීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. ඉතින් අර්ජුන මහේන්ද්‍ර බැඳුම් කරේ මේ සල්ලි මේ බැඳුම් කර වික්කා. හැබැයි තීරණය කළේ $10 බිලියන $10ක් කියන එක. බැඳුම් කර වික්කා. විකර වස් මොකද උනේ? එකඟතාවයකට එනවා. හරිද? අපි කෝටි 100ක් කිලෝට බිලියනක් කිලෝට බිලියන 10ක් ගන්නවා. ඒක තමයි ඩීල් එක. මේකත් එහෙමයි. මේ තමයි වංචාව. මේක තමයි වංචාව. ඉතින් ඒගොල්ලෝ ඔවුන් කියන්නේ මේ බද්ද අඩු නොකළ නම් දැන් සීනි එක 150 පුළුවන් කියලා. මම කියන්නේ දැන් නෙවෙයිනේ. මම අහන්නේ ඔක්තෝබර් මාසේ. දැන් තාම 725 නිසා වුන් කියන්නේ. ඔක්තෝබර් මාසේ මම කියන්නේ. මේ ගණන් හදලා තියෙන පහුගිය මාස තුනට අදට නෙවෙයි. මොකද CIF ප්‍රයිස් එකක් 72 අද 90යි. මේ හදලා තියෙන කවටද? මේ හදලා තියෙන පෙබරවාරි 20ට මේ හදලා තියෙන්නේ. SR ආටිකල් එකට විරුද්ධව නඩු දාන්න බැරිද? බලන්න පෙබරවාරි 20ට මේක හදලා තියෙන්නේ. හරි එතකොට ඔය සීනි ප්‍රශ්නේ මුලින්ම මතු කළේ ඔබද ඔය කීර්තිය බෙදා ගැනීම කරන මතක මේ මත කර මත එනම් සමගිතර වර්ගයේ ප්‍රශ්නයක් මොකක්ද කරේ කියන එක මට වැඩක් නැහැ. හරිද? මම කියන්නේ මෙතන හොරකමක් වෙලා තියෙනවා. ඒ ධනෙ කොහෙද? භාණ්ඩාගාරයට එන්න තිබුණු කෝටි 1,590ක්. එක්ක කෝටි 1,590 පාරිභෝගිකයන්ට සීනි මිල අඩු වෙලා බෙදලා යනවා. එහෙම නැත්නම් කෝටි 1,590 ආණ්ඩුවට එන්න ඕනේ. ඒ සංවිධානාත්මක අපරාධයක්. මේ සංවිධානාත්මක මේවා තමයි කියන්නේ සුදු කරපටි මංකොල්. සුදු කරපටි මංකොල්ල. තේරුණා මේවා? හරිද? white collar robbery. මත තබගන්න. හොඳ වැඩි නැද්ද මේ නම? නෑ මොකද මේ ඔව් නෑ මේක පොඩ්ඩක් ඇවිල්ලා මේ කඩදාසි වලින් වෙන ගණතුනේ මේ. හරි. මේ ඇවිල්ලා නිකන් මේ පිටකොටු කඩේකට පැනලා පිටි මිට්ටයක් උස්සගෙන යනවා හරි සීනි මේ ගමේ කෙනෙක් කෙසල් වත්තකට පැනලා කෙසල් කන කපන් යනවා වගේ නෙවෙයි. ක්ලීන් මහත්තුරු වගේ පෙනී හිටන අය. මේ හොරකම කරලා තියෙන්නේ. ඒ නිසා මේ රට ගොඩනගන්න පුළුවන්. ඔබ දන්නවා සිගරට් කම්පැනි එකට. සිගරට් කම්පැනි එකට ලක්ෂ 31500ක ලෝන් එකක් දෙනවා. කෝටි 1315ක. කෝටි 315ක. කෝටි 315ක ලෝන් එකක් දෙනවා කටුන ලංකා බැංකුවේ. මොකද? අයවැලේකනේ සිගරට් වැඩි වෙනවායි කියලා උපකල්පන කරලා සිගරට් තොග එක්රස් කරගන්න. ඒවා තමයි වංචා. පොල් තෙල් ගන්න දෙනවත් එහෙමයි. හරිද? ඒ නිසා අපේ රට හදන්න පුළුවන් මේ වංචාවෙන්. ඒ නිසා අපේ රට දේශපාලන ව්‍යාපාරය මේ ව්‍යාපාරයක් බවට පත් වෙලා තිබෙන දේශපාලන මහජන සේවය බවට පත් කරන එක දෙක. එක මේ සමාජ පරිවර්තන කරන්න ඕන. දෙක මේ දේශපාලන වෙනස් කරන්න. තුන මේ ආර්ථික මොඩලය වෙනස් කරන්න ඕන. මේ ආර්ථික මොඩලය මොකක්ද? මොකද්ද ආණ්ඩුව ප්‍රතිපත්තිය? ණය ගැනීම, විකිණීම, මුදල් අච්චු ගැනීම. ඔකට ආණ්ඩුවක් ඕනද? ඔකට ආණ්ඩුවක් ඕනද? ඔකට පිටකොටුවේ තොග විලඳු 3 දෙනෙක් පත් කරා නම් ණය ගන්න ඕන තැන ණය ගනි, සල්ලි අච්චු ගන්න ඕන තැන් වල සල්ලි අච්චු ගහයි, විකුණන්න ඕන ටික විකුණලා දෙයි. මීට වඩා හොඳට ආණ්ඩුවක් ඕන මොකටද? රටේ පිහිටීම, වරාය සම්පත, රටේ භෞතික සම්පත්, රටේ ජාතික සම්පත්, රටේ මානව සම්පත කළමනාකරණය කරලා ලෝක සිද්ධ වී තිබෙන වෙනස්කම්, තාක්ෂණ ඇති වී තිබෙන වෙනස්කම් මේවා ඉතා හොඳින් උකහාගෙන ඒවා සැලසුම් කරලා රටක් ඉස්සරහට ගෙන යන්න නායකයෝ වුණා. විකුණන්න නායකයෝ වුණා. ණය ගන්න නායකයෝ වුණා. මුදල් අච්චු ගන්න නායකයෝ වුණා. ලංකාවේ පැය 24 මත වැඩ කරන එකම ෆැක්ටරි මුදල් ෆැක්ටරි. බිලියන 654 ගිය අවුරුද්දේ මුදල් අච්චු කෝටි 5400. හොඳයි. ජනවාරි 1 2 3 කියන දවස් 3 විතර සල්ලි අච්චු ගෙවුවා කෝටි 1300ක්. මේ සල්ලි අච්චු ගන්න එකයි විකිණීමේ ගොඩ එන්න බෑ. ඒ නිසා මේ රට අලුත් ආර්ථික මාවතක් ඕන. මොකක්ද අලුත් ආර්ථික මාවත? දෙකක් මේක සම්පූර්ණ. එකක් ග්‍රාමීය ජනයාගේ දුප්පත්භාවය සහ සමාජ ජීවිත උසස් කරන්නේ කොහොමද? අපේ ආර්ථික සැලැස්ම තියෙන්නේ ගමේ කෙනා කොළඹ කැඳවන්න නෙවෙයි. අපේ ආර්ථික සැලැස්ම ලෝකේ නාගරික ජනාවාස කරන කියන්නේ ප්‍රශ්නයක්. අද දිල්ලියේ ප්‍රශ්නේ තියෙනවා. අද මුම්බායි වලේ ප්‍රශ්නේ තියෙනවා. අද බංග්ලාදේශ ඩකා වලේ ප්‍රශ්නේ තියෙනවා. මැලේසියා ජකාර්තා වලේ මේ ප්‍රශ්නේ තියෙනවා. මොකද ග්‍රාමීය ජනයා රැකියා නැතිවීම හේතු කොටන කොළඹට මේ නගර වලට කේන්ද්‍ර වීම ලෝකේ ප්‍රශ්නයක්. අපේ සැලසුම හදලා තියෙන ඒකට. ග්‍රාමීය ජනයා කොළඹ ගේන නෑ අපේ සැලසුම මොකද්ද? ග්‍රාමීය ජනතාව ගමේම තියලා ඒගොල්ලන්ගේ සමාජ තත්ත්වය සහ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා සැලැස්ම. ඒක තමයි දුප්පත්කමට. ඊළඟ මේ ලොකු ආර්ථිකයේ මේක ආර්ථික අපේ සම්පත්‍ති කළමනාකරණය කරමින් විශේෂම වරාය පද්ධතිය අපේ පීඨිම උපයෝග කරගත්තු මා දැවැන්ත සංවර්ධන මාත මේ රට පරිවර්තනය කරන්න පුළුවන්. මේගොල්ලන්ට ඕනෙම එක උදාහරණයක් දෙන්න. චීනියා ඉන්දියාවේ ඇමරිකාවයි වට කරගෙන ඉන්න මොහොතක රට මේ ගැන කියන්නේ. දැන් අමාරුයි. දැන් ණය උගුලි හිර කරලා හරි. නෑ මම කියන එකක්. ඔබ හිතන්න දැන් හරිද? කොළඹ වරාය ලෝකේ වරායවල අතර 26 වෙනි ස්ථානයේ. ආසන්න වශයෙන් ගත්තොත් බහලුම් ලක්ෂ 75ක්
අවුරුද්දකට මෙහෙයුම් කරනවා. හරි. කොළඹ වරාය තරම් බහලුම් මෙහෙයුම් කරන එකම වරායක්වත් ඉන්දියාවේ නැහැ. ඉන්දියාවේ සෑම වරායක්ම කොළඹ වරායට වඩා යටින් තියෙනවා. ගැඹුරු අඩු නිසා. ඉන්දියාවේ ලොකුම වරාය ජවහර්ලාල් නේරු වරාය. ඒක තියෙන 34 වෙනි තැන. හැබැයි විශාල රටක්, විශාල වෙළඳපොළක්, විශාල නිෂ්පාදනයක්, විශාල ආනයනයක්, විශාල අපනයනයක් අපේ වරාය වලට, අපේ කොළඹ වරායට වඩා යටින් තියෙනවා. එහෙනම් අපේ වරාය ඉතාමත් වැදගත් තැනක පිහිටලා තිබෙන ලංකාව, ඒක ඉතාමත් වැදගත් තැනක තියෙන කොළඹ වරාය. හරිද? ඒතර කොළඹ වරාය මේ පැත්ත වෙනකොට දකුණු වරාය සංවර්ධන කරන්න පටන් ගත්තා. දකුණු වරාය ජැටි තුනක් හදන්න පුළුවන්. එකක් බටහිර ජැටි, අනිත් එක නැගෙනහිර ජැටි, අනිත් එක චීන දීපු දකුණු ජැටි. මේ ජැටි තුනම හදන්න යන්නේ මිලියන 1300යි. ඩොලර් මිලියන 1300. චීන සමාගමට මහින්ද රාජපක්ෂ මහත්මයා දකුණු වරායේ දකුණු ජැටිය දුන්නා. ඒගොල්ලන්ට ගියේ කීයද මිලියන 500යි එක හදන්න ගියේ. අපි චීනෙන් ණයක් අරගෙන ඩොලර් මිලියන 1300ක ණයක් අරගෙන අපි හම්බන්තොට වරාය හැදුවා. හරිද? ඉතින් ඩොලර් මිලියන 500න් හදන්න තිබුණ මොකද? දකුණු ජැටි. හැබැයි මේ සමාගම් මේ දේශපාලනකට සල්ලි දුන්නානේ. මහින්ද රාජපක්ෂ මහත්මයාට සල්ලි දීපුවා එළිදරව් වෙලා තිබෙනවා. ගෝඨාභය මේ බැසිල් රාජපක්ෂගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂගේ ගිණුම් වලට සල්ලි දාපු චෙක් පත් අංක මංගාව තියෙනවා. දැන් මේ සමාගම් වලින් සල්ලි ගැනීම අරමුණේ මොකද කරන්නේ? අපි අනාගතයේ දිනු කරන්න ඕන හම්බන්තොට වරාය ගිහලා අපි හැදුවා ඩොලර් මිලියන 1300ක ණයක් අරගෙන ඩොලර් මිලියන 500කින් මොකද කරේ? අපි අවසන් කරගත්තා. චීනා දකුණු වරාය දකුණු ජැටිය හැදියා. අද කොළඹ වරාය මෙහෙයුම් වලින් බහලුම් මෙහෙයුම් වලින් 38ක් කරන්නේ කවුද? චීන වරාය. හරි 28යි අපි කරන්නේ 32ක් කර සමයි. 28යි PNO සමගම අපි 32ක් කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් බටහිර වරාය හදනවා. බටහිර වරාය චීනට දෙනවා. ඉන්දියාවට දෙනවා. බටහිර වරාය සංවර්ධන වුණාම මොකද වෙන්නේ? අද අපේ බහලුම් වලින් 70ක් විතර ඉන්නේ ඉන්දියාවේ බහලුම්. කියන්නේ පා අදානි සමූහ ව්‍යාපාර. අදානි සමූහ ව්‍යාපාරට දෙන්න. හරිද? ඒක ජෝන් කීල්ස්ලා අතරමැදි හිටියේ. මිලින්ද මොරගොඩලා මේකේ ජෝන් කීල්ස්ලා මිලින්ද මොරගොඩ අතරින් ඥාති සබ්බතාවය හොයන්නේ. මිලින්ද මොරගොඩ තමයි ඉන්දියාවේ තානාපති මහා කොමසාරිස්වරයා හිටියේ. මේ බිස්නස් එක කරන්නේ. මේ පවුලේ බිස්නස් එකක්. ඒ සමාගමේ අනිත් කොටස් කරුවන් බලන්න. මේ වංචාවක් සිද්ධ වෙන්නේ. දැන් බටහිර ජැටි හදපුවා මොකද වෙන්නේ? ඉන්දියානු අදානි සමාගම වරාය වල විතරක් නෙවෙයි. ඒවා නාවික මෙහෙයුම් කටයුතු කරනවා. ඊට පස්සේ ඉන්දියාවේ කන්ටේනර් වලින් වැඩි පංගුවක් යන්නේ බටහිර වරායට. අපිට හිස් නැගෙනහිර වරායක් ඉතුරු වෙන මත තබා ගන්න. චීනා 138ක් දැන්ටමත් කරනවා. හරිද? බටහිරට ඉන්දියාවට ගත්තම අපි හිස් කොළඹ වරාය. අපි අවසන් කරගත්තා. ඒ නිසා මේ සංවර්ධන සැලැස්ම වංචාව, දූෂණය, කොමිස්, පග, අල්ලස් මත දියත් සංවර්ධන සැලැස්මකින් මේ රට විශාල විපතටපත් කරලා තිබෙනවා. ඒ නිසා අපි හිතන්නේ මේ විපතේ මුදවා ගැනීම සඳහා ආර්ථික, දේශපාලන, සමාජීය පරිවර්තනයක් අවශ්‍යයි. ඒ පරිවර්තන වෙනුවෙන් තමයි අපි නායකත්වය දෙන්නේ. බෙවින්ම ස්තුතියි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාත් සමග අද සලකුණේ සාකච්ඡා කළේ. ස්තුතියි අද සහභාගී වීම පිළිබඳව. හොඳයි අපි නැවතත් ලබන සෞන්දර්ය රාත්‍රී සජීවීව හමුවන බලාපොරොත්තු වෙන සමුගන්නේ. සුබ රාත්‍රියක්.